එක තියෙන්නේ මේ දූපත කියලා කියන්නේ අපි දැන් ලංකාව කියලා කියනවා. දැන් මම ලංකාව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. සිලෝන් කියන වචනේ පාවිච්චි කරන්නේ විශේෂ හේතුවකට. සිලෝන් නෙමෙයි දූපත. සිලෝන් කියලා කියන්නේ මේ සුදු අය විසින් මේ අල්ලගෙන හිටපු ඒරියා එක. ඒක ක්‍රමානුකූලව වැඩි වෙලා මුළු දූපතටම එනවා. මේ ටෙරිටෝරියල් විදිහට ගත්තොත්. දැන් මේකදී තමයි වැදගත් දේ තමයි ලංකාව කියන එක ගැන අපි අවුරුදු 2500 වල් ගැන කතා කරාට ලංකාව කියන එක ඇත්තටම අද තියෙන ලංකාව කියන එක හැදෙන්නේ 1802. 1505ත් නෙමෙයි. ඒ කොහොමද ඒක හැදෙන්නේ? මම කරුණු තුනක් කියන්න ඉක්මනට අහන්න අවශ්‍යද නම් අහන්න. පළවෙනි මේක තමයි මේ යුරෝපයේ තිබිච්ච යුද්ධයක්. ඒ කියන්නේ 7 year war කියන එක 1790 ගණන් වල තිබිච්ච යුද්ධය එනවා ඉන්දියන් සාගරයට. බෙන්ගාල ඒරියා එකට. ඒතර ඒකෙදි ෆයිට් එකේදී ෆ්‍රෙන්ච්ලයි බ්‍රිටිෂ්ලයි ෆයිට් කරනකොට ඒක අස්සට ඩච්ලත් ඇවිල්ලා ඕකේ පොතේ මම ඉතාම හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඇවිල්ලා අන්තිමේදී බ්‍රිටිෂ්ලාට ඕන වෙනවා අල්ලගන්න ත්‍රිකුණාමලය. ඒගොල්ලන්ට වෙන මුකුත් ඕනේ නැහැ ත්‍රිකුණාමලය. ත්‍රිකුණාමලය අල්ලන්න සරණේදී ඒගොල්ලෝ මේ සිලෝන් කියන එක අල්ල ගන්නවා. හරිද? සිලෝන් කියන එක අල්ලගත්තට පස්සේ ඊට පස්සේ යුද්ධය ඉවරනාට පස්සේ තීරණය කරනවා දැන් ඒ යුද්ධෙදි කියනවා ඩච්ලා කියනවා ඒගොල්ලෝගේ කොලොනි ඔක්කොම බතාවියා රිපබ්ලික් එකට එකතු වෙන්න ඕන කියලා. බතාවියා රිපබ්ලික් කියලා කියන්නේ ආසියාවේ ඉන්දුනීසියාව කියලා අපි දැන් කියන රටට. දැන් ඩච්ලා දිනුවා නම් ඒ යුද්ධේ ලංකාවේ ඉන්දුනීසියාවේ කොටසක්. මොකද එතකොට දැන් අපි භාෂා ඉන්දුනීසියාවෙම පාවිච්චි කරගෙන ඉන්න තිබුණා. සමහරට මුස්ලිම් වෙලත් ඉන්න තිබුණා. හරිද? එතකොට ඒකේ කොටසක්. මොකද අපි සුමාත්‍රා වලට එහෙම එච්චර දුරත් නැහැ. මම හිතන්නේ ෆිසිකල් කියලා ප්‍රශ්නේ තියෙනවා. නමුත් බ්‍රිටිෂ්ලා අල්ල ගන්නවා. බ්‍රිටිෂ්ලා අල්ලගන්න හමුදා වෙන්නේ මදුරසේ. එතකොට බ්‍රිටිෂ් ඉන්දියා කියලා තිබුණාට ඉන්දියාවක් නැහැ. ඉන්දියාව තියෙන්නේ මේවා තුනක්. මොකද්ද මේ කොලොනි තුනක්. එකක් බෙන්ගාලේ, එකක් මද්‍රාස්, එකක් බොම්බේ. එතකොට මේ මද්‍රාස් කට්ටිය තමයි අපි මේ ලංකාව අල්ලගන්නේ. එතකොට මද්‍රාස් කට්ටිය ලංකාව අල්ලගත්තට පස්සේ අන්තිමේදී ඒ ෆෝසස් අල්ලගත්තු හැම රටක් මොකද ඉන්දියාව කියලා එකක් නැහැ. ඉන්දියාව කියලා රාජධානි ගොඩක් තිබුණේ. ඒවා ඔක්කොම එකතු කරලා තමයි ඉන්දියාව හැදෙන්නේ අන්තිමේ. දැන් ඔය පාකිස්තානේ වෙන් කරා කියලා කිව්වට වෙන් කරන්න දෙයක් ඒකේ නැහැ. මට පේන විදිහට. මේ හදපු එක පාකිස්තානේත් හදපු එකත් ඒක. ඒතර අන්තිමේදී ඒ 1802 දී රජය තීරණය කරනවා මේ ලංකාව කියන එක කම්පැනි. මොකද ඒතර කම්පැනි ඉන්නේ මේ අධිරාජ්‍ය කියන්නේ කම්පැනි යටතේ තියන්නේ නැහැ. ලංකාව කියන එක වැදගත්. ලංකාව කියන එක සිලෝන් කියන එක වැදගත්. සිලෝන් කියන එක වැදගත් වෙන්නේ සිලෝන් නිසා නෙමෙයි ඉන්දියාව ඒගොල්ලන්ට වැදගත් නිසා. ඒකට තමයි ස්ට්‍රැටජික් පොයින්ට් කියලා කියන්නේ. එතකොට ඒක නිසා ඒක ගන්නවා කියලා කිරීටය යටතට. ක්‍රවුන් කොලොනියක් කරන 1802. හරි? ඔහොම තමයි ඔය අද තියෙන ලංකාව හැදෙන්නේ, ෂේප් වෙන්නේ. හරිද? එතකොට ඒ පළවෙනි එක පෝට් එකක් අවට්පෝස්ට් එකක් හදනවා පෘතුගීසින් ඇවිල්ලා. ඊට පස්සේ ඩච්ලාත් එක්ක කන්ටිනියු කරනවා. ඊට පස්සේ මේ බ්‍රිටිෂ්ලාත් කරනවා. ඊට පස්සේ රට හදනවා. තුන්වෙනි එක තමයි ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් හදනවා. ඒ කියන්නේ ප්‍රාන්ත වලට කඩලා මේ පළාත් වලට කඩලා මේ පළාත් වලට කඩලා මේක පරිපාලනය කරන්නේ කොහොමද කියලා එකක් හදනවා. එතකොට මේකත් අවකාශය ස්පේස්. හරිද? එතකොට මේ ඒවා ඔක්කොම කොළඹට යට කරනවා. දැන් මේ කොළඹ ඉඳලා තමයි මේ ඔක්කොම යන්නේ. කොළඹට යට කරනවා කියන එකේ එක පැත්තක් තමයි කොළඹ ඉඳලා මේක යට කරනකොට ඒගොල්ලෝ මේ මිලිටරි කැම්ප්ස් හදලා තියෙන මේ ඔක්කොම තියෙන මිලිටරි කැම්ප්ස් හදා තමයි යට කරමින් යන්නේ. හරිද? එතකොට ඒකම තමයි අන්තිමේදී මේ ස්ට්‍රක්චර් එක වෙන්නේ. මේ ස්ට්‍රක්චර් එකේ වැදගත්ම දෙයක් තමයි මේ පාර මේ ත්‍රිකුණාමලයට යන කෙලින්ම යන පාර. මොකද ඒකෙන් තේරෙනවා ඒගොල්ලෝගේ තිබිච්ච අවශ්‍යතාවය. මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේනුයි ඔක්කොම වලින් තේරෙනවා බ්‍රිටිෂ්ලාට තිබිච්ච අවශ්‍යතාවය. හරිද? මොකද ඒක එක විදිහකට ඩිසයින් කරපු එකක්. හරිද? එතකොට මේකේ ආපහු තියෙනවා කැපිටල් එක තියෙන්නේ පෙරිෆරි එකේ. ඒ කියන්නේ කෙරෝලේ. හරිද? and මේ ටෙරිටරි එක බවුන්ඩරි එකක් තියෙනවා දැන්. ෆ්‍රන්ටිය එකක් නෙමෙයි. හරි? එතකොට ඊට පස්සේ මේ නගරය හදපු නගරයත් කළු සුදු කියලා වෙන් කරලා තියෙනවා. සෙපරේට් කරපු නගරයක්. දැන් අපි අද කොටුව පිටකොටුව කියලා කිව්වට ඒව කොටුව පිටකොටුව කියලා කියන්නේ එහෙම ලස්සන නම් නෙමෙයි. ඒවා තනිකරම බලය පිළිබඳ නම්. පිටකොටුවේ හිටියේ කර්ණවෑමියෝ. එතකොට මේ පිටකොටුවේ නෙමෙයි කළු නගරයේ හිටියේ කර්ණවෑමියෝ. එතකොට මේ සපොත්තු හදන මිනිස්සු පළතුරු විකුණන මිනිස්සු අර මේ. එතකොට මේ සුදු නගරේ තමයි තිබුණේ ඔක්කොම බල ආයතන. ඒ කියන්නේ මේ ගවර්නර්, එතකොට මිලිටරි එක, එතකොට කෝට් හවුස් එක ඒවා ඔක්කොම තිබුණේ. හරිද? එතකොට මේ වෙනස්කම් කරා මම ඒක දිගටම යන්නේ නැහැ. නමුත් මේකේ මේ ක්ලොක් ටවර් එකත් පොඩ්ඩක් බලන්න මෙතන. මේ අන්තිමේදී ඒ බෙදීම
අනික්කුල්. හොඳද? බෙදීම අනික්කුල්. පව පැත්තනුත් ඒ කියන්නේ බලය පැත්තනුත් අනික්කුල්. අනිත් පැත්තෙන් ජාතීන් වශයෙන්. මොකද බ්‍රිටිෂ්ලා ගත්තොත් එහෙනම් මේකෙදි මේ කොළඹ 3කට ගන්නවා. ඒගොල්ලෝ කියනවා බ්‍රිටිෂ් මිනිස්සු අරනකොට වෙන කිසිම සුද්දෙකුටවත් ඉන්න බෑ කියලා අපේ කොටුව ඇතුලේ. එතකොට තමයි පිටකොටුව හැදෙන්නේ. හරිද? එතකොට පිටකොටුවට මිනිස්සු තල්ලු කරනවා එළියට. එතකොට තමයි අලුත් කඩේ හැදෙන්නේ. එතකොට තේරෙනවා දැන් මේ හිස්ටොරිකල් ප්‍රොඩක්ෂන් එක ගැන මම කතා කරනවා. හරිද? එතකොට ඊළඟ අවධිය තමයි කැපිටලිසම් වෙන එක. කැපිටලිසම් එකේ වාහකාවේ තියෙන එක සම්පූර්ණ පරිපූර්ණ ක්‍රමයක් වෙන්නේ නැහැ. ඒක යුරෝපීය කැපිටලිස්ට් ක්‍රමයේ කොටසක්. ඒ යුරෝපීය කැපිටලිස්ට් ක්‍රමයේ කොටසක් වුණාම ඒ කෝපෙරිෆරි කියන ස්ට්‍රක්චර් එකක් තියෙනවා. එතකොට ඒ ස්ට්‍රක්චර් එකට ඇතුල් කරගත්ත විදිහ මම වෙනම ඊටාම පැහැදිලිව කොහොමද කැපිටලිස්ට්ලා ඇති කරේ, කොහොමද ලෑන්ඩ් ඇති කරේ, කොහොමද ප්‍රාග්ධනය ඇති කරේ, කොහොමද කම්කරුව ඇති කරේ, කොහොමද ක්‍රොප් එක කියන්නේ මේ කෝපි වගාව කෝපිද තේද වවන්නේ කියන එක හිටන් ඇති කරපු විදිහ මම ඒ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ ලියලා තියෙනවා. ඒක අපිට කතා කරන්න පුළුවන්. එතකොට නමුත් ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ කැපිටලිස්ට් ප්‍රොඩක්ෂන් එක ඉන්නේ රට මැද. එතකොට අර පරණ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකම තමයි තවදුරටත් රීන්ෆෝස් කරන්නේ. එතකොට අර මේ ලේබර්ස් එන්නේ මන්නාරම ඉඳලා පුත්තලම ඉඳලා ඔය පේනවනේ මේ මැප් එකේ. එතකොට ඒක. එතකොට අර පරණ දේ දැන් මහනුවර කියන රාජධානියක් තිබුණා නම් දැන් ප්‍රොඩක්ෂන් සෙන්ටර් එකක්. මහනුවර තමයි මේ ඔක්කොම මේ ප්ලාන්ටර්ස්ලා අරගොල්ලෝ මේගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝගේ වැඩ කරගන්න තැනක්. ඊට පස්සේ කොළඹට වඩා දෙවෙනි තැන වෙනවා මහනුවර වෙනම විදියකට. දළදා මාලිගාව තියෙන නිසා නෙමෙයි. හරිද? එතකොට දැන් මම මේක ඌමනාට වඩා තීරුම් කරන්න මේ ඌමනාට වඩා මේකට එක තීරුම් කිරීමයි තියෙන්නේ කියන එක වැරදි. මොකද දැන් ඔය රේල්වේ එහෙම දානකොට 1800 ගණන් වල අන්තිම කාලේ රේල්වේ දානකොට යාපනයේ මිනිස්සු කොළඹට එනවා. එහෙම තමයි වැල්ලවත් හැදෙන්නේ. හරිද? එතකොට අර ස්පේස් කියන එක හැදුවාම හදන පුද්ගලයා හිතන විදිහටම විතරක් නෙමෙයි ඒක පාවිච්චි වෙන්නේ. හරි? නමුත් ස්පේස් කියන එක දැන් මේකේ ඕවර්ලේ වෙනවා. ඕවර්ලේ වෙනකොට දැන් මේකේ අර අවුට්පෝස්ට් එකේ ඉඳලා තමයි මේ ඔක්කොම යන්නේ. අවුට්පෝස්ට් එක කැපිටල් එක වෙනවා. හරි. එතකොට මම මේ පොඩි වාක්‍ය දෙකක් කියන්නම්. ටෙරන්ස් හොප්කින්ස් එයා තමයි එයා වලස්ටයින් එක කැපිටලිස්ට් වර්ල්ඩ් සිස්ටම් එක ගැන කතා කරපු වැදගත්ම පුද්ගලෙක්, මගේ හිටපු ගුරුවරයෙක්. එයා කියනවා එතකොට තියෙන ප්‍රශ්නේ තමයි මේ කැපිටලිසම් කියන එක සම්පූර්ණයෙන් අනිත් සිස්ටම්ස් නැති කරන්න. නමුත් කැපිටලිස්ට් accumulation of capital ඒ කියන්නේ අනිත්‍යව ක්‍රිපල් කරනවා. අනිත්‍යව මේ නැති කරනවා, සමහර ඒවා රෙමේ කරනවා. ඒතර කැපිටලිසම් කියලා කියන්නේ තනිකරම ආපු අලුත් ක්‍රමයක් නෙමෙයි. ඒක අනිත් තිබිච්ච ක්‍රමات එක්ක තමයි එන්නේ. හරියට අර දිසා වෙලා පාවිච්චි කරන්නේ පාලනය කරන්න ඒ විදිය. හරි. නමුත් ජේම්ස් ටෙනන්ට් ලස්සන්ට කියනවා මේ දැන් කඳු කරේ කරපු පර්යේෂණ පුදුම විදිහට සාර්ථක වුණා. ඒක මේ කාර්මික විප්ලවයක් වගේ කියලා. මොකද දැන් ඔයාලට අපිට තේරෙනවා දැන් ඒගොල්ලෝගේ මනසේ තියෙන කාර්මික විප්ලව වගේ දේවල්. දැන් අන්තිමට අපිට තරම් තියෙන එක තමයි. කාර්මිකරණය වෙන්න ඕනේ අර මේ කියලා අන්තිමේදී ඒ යුරෝපීය මතම තමයි අන්තිමේදී ගන්නේ. නමුත් මේගොල්ලෝ මේ කතා කරන්නේ ඒකෙන්. එතකොට දැන් මේක මේ කැන්ටෝන්මන්ට් එකක් වගේ තැනක ඉඳලා මේ එන්ටර්ප්‍රයිසින් බ්‍රිටිෂ් කොලොනි එකක් බවට පත් වෙනවා කියලා පත් වුණා කියලා එයා ලියනවා. හරි. නමුත් වැදගත්ම දේ දැන් අවුට්පෝස්ට් එකක් හදපු එක ගැන විවිධාකාරය වෙනම ලියලා තියෙනවා. ඉන්දියන් සාගරේ සොසයිටි එක ගැන චාල්ස් බොක්ස් එහෙම ලියලා තිනවා. එයා ලියලා තින්නේ එම්පයර් එකක් විදිහට, මම ලියන්නේ අවකාශයේ විදිහට සීබෝන් එම්පයර් කියලා. එතකොට දැන් මම ඒ වලින් තමයි ගන්නෙ සෝස් එක. එතකොට ඊළඟට මේ ටෙරිටෝරියල් එක කවුරුත් දන්නවා. නමුත් මම ඒකට වැඩිපුර ආගියු කරලා තිනවා මේ කැන්ඩි වල ඩෙන්ටිටි එක නැති කරනවා කියලා බ්‍රිටිෂ්ලා. මම ඒකත් කියන්න පුළුවන්. ඒ ප්‍රොවින්සස් හදන විදිහට. ඊළඟට මේ කැපිටලිසම් ගැන කවුරුත් කතා කරනවා. නමුත් මම ඒක පෙන්නලා තියෙනවා. ඒක කොලොනියලිසම් හරහා ආපු එකක්. අර කෑලි ඔක්කොම හදපු ඒවා. කැපිටලිසම් කියලා එකක් මෙහි නිෂ්පාදනය වුණේ නැහැ. ඒක නිෂ්පාදනය කරා කවුරු හරි. ඒ කියන්නේ කැපිටලිසම් කියන එක සාමාන්‍ය නිෂ්පාදනය වෙච්ච එකක් නෙමෙයි යුරෝපේ. නමුත් මේ නිෂ්පාදනය කරා ඒ කෑලි ඔක්කොම එකතු කරලා. නමුත් වැදගත්ම දේ මම හිතන්නේ මම එකතු කරන්නේ යුරෝපියන් මේ knowledge system එකක්. දැනුම් ක්‍රමයක් තමයි ඇති කරන්නේ. දැන් මේකට වැදගත්ම දේ තමයි මේ එඩ්වර්ඩ් සයිඩ් කතා කරනවා නැපෝලියන්ගේ හමුදාවල් ඊජිප්තුවට යනකොට මේ ඒගොල්ලෝ ගියේ නිකන් යුද හමුදාවක් එක්ක විතරක් නෙමෙයි. ඒගොල්ලෝ ගියේ ආකියොලොජිස්ලා, ආකිටෙක්ට්ස්ලා අරගොල්ලෝ මේකලත් එක්ක ඒගොල්ලෝ දැනුමක් හැදුවා ඊජිප්තුව ගැන.
දැන් ටිම් මෙච්චල්ලා අරගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම ලියලා තියෙනවා මේ ගැන ඊට පස්සේ කාලෙක. ඒ දැනුම හදපුවම ඒ දැනුම ඉතාම වැදගත් යට කරගන්න. මොකද ඒ ඉංග්‍රීසියෙන් කියනවා නම් there's a French knowledge of Egypt but there's no Egyptian knowledge of France. හරිද? එතකොට දැන් ඒක මම පෙන්නන්න මේ භූගෝලීය වශයෙන් පෙන්නනවා නම් දැන් අපි ඔය මේ ප්‍රයිම් මෙරිඩියන් එක ග්‍රීනිච් මීන් ටයිම් අරම කියන ඒවා ඔක්කොම හදපුවා. දැන් මොකද මේ පළවෙනිම ඉර ගහන්නේ 1494 493 පෝප් ගහනවා ඉරක් මේ පැත්ත ස්පාඤ්ඤ කට්ටියට මේ පැත්ත පෝර්චුගීස් කට්ටියට අල්ලගන්න කියලා. අල්ලගෙන මිනිස්සුන්ව කතෝලික ආගමට හරවන්න කියලා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද පෝර්චුගීස් නැව් එතනින් එහාට යන නිසා ඊට පස්සේ ඒක අයින් එහාට කරනවා 1494 පෝප් මේ ප්‍රයිම් මෙරිඩියන් එක මම දන්නේ සිංහලෙන් මොකක්ද කියන්නේ. ඊට පස්සේ අන්තිමේදී යුරෝපියන්ස්ලාට බලයට ආපුවාට පස්සේ ඒ කියන්නේ මේ වෙස්ටර්න් යුරෝපියන්ස්ලා බලයට ආවට පස්සේ ග්‍රීනිච් මීන් ටයිම් එක කියන්නේ ඔය රේඛාව මෙහාට ගේනවා. හරිද? ඒතර මේකේ සත්‍යයක් නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ ග්‍රිඩ් එකක් හදනවා. ඒ ග්‍රිඩ් එකක් හදපුවම දැන් කියන්න පුළුවන් 350.410 තමයි මං ඉන්නේ කියලා කිව්වම කවුරුත් දන්නවා. ඒතර අර ලෝකෙම දන්න දෙයක් බාට පරිවර්තනය කරනවා. ඒතර පෘතුගීසින් සහ ස්පාඤ්ඤන් ලෝකේ ගෝලයක් බාට පත් කරනවා. දැන් කවුරු හරි ඕක දැක්කා කියන්න පුළුවන් මේ ගෝලයක් තිබුණා කියලා ඉතාලියන් මේ ශාස්ත්‍රඥයෝ. නමුත් අන්තිමේදී ගෝලයක් බාට පත් කරන්නේ නැගෙනහිරට සහ බටහිරට යාමෙන් එකම තැනට යන්න පුළුවන් කියන එක. ඒකෙන් තමයි ප්‍රැක්ටිස් එකට පත් කරන්නේ. දැන් ඒ විදිහට දැන් අන්තිමේදී බ්‍රිටිෂ්ලාරේ මේ එනකොට ඒගොල්ලෝ ප්ලාන්ට්ස් මූව් කරනවා. එතකොට රබර් ගේනවා. ඒ විවිධාකාර මේ පැලෑටි එහාට මෙහාට ලෝකෙ ගෙනියලා සත්තු ගෙනියලා දැන් ඔය බොටනිකල් ගාඩන් කියලා කියන්නේ පැලෑටි ගෙනියපු ආයතනය. zoos පාවිච්චි කරලා ඇනිමල්ස්ලා ගැන කන්ලා එක්ස්පෙරිමන්ට් කරන්න මිනිස්සුන්ව ගෙනියලා දැන් අද ගත්තොත් එහෙම මේ හුඟක් ඉන්දියන් අය ඉන්නවා අප්‍රිකාවේ. මොකද ඒක ඒගොල්ලෝගේ එක ස්ට්‍රැටජියක්. ඒ වගේ කරලා මුළු ලෝකෙම ඇත්තටම ඒගොල්ලෝ වෙනස් කරා. ඒ වෙනස් කරපු ලෝකෙ ඒගොල්ලෝ ඩොකියුමන්ට් කරා. ඒවට තමයි අපි තියරි කියලා පාවිච්චි කරලා ඉවරලා මේවා කරන්නේ. ඊට පස්සේ ෆුකෝලා උත්සාහ කරේ ඒක තේරුම් ගන්න. මාක්ස්ෙන් පාවිච්චි කරේ ඒක තිබිච්ච ක්‍රමයට විරුද්ධව සටන් කරන්න. හරි. එතකොට ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම අලුත් ලෝකයක් හැදුවා. අලුත් ලෝකයක් හදුවට පස්සේ ඒ ලෝකෙව අපිව තැන්පත් කරා. ඒක ඇත්තටම නොලෙජ් එක පිළිබඳව ලොකු වෙනසක්. ඒක කවුද මේ ගායත්‍රි ස්පිවාක්ෙන් පාවිච්චි කරන වචනේ එපිස්ටෙමික් වයලන්ස් කියලා. ඒක තුවක්කුවෙන් කරන වයලන්ස් එකට වඩා නරකයි. මොකද අපේ මනස ඉරේස් කරලා අලුත් මනසක් හදනවා. හරි? මම උදාහරණයක් කියන්න. බොම්බේ කියලා මේ ප්‍රාන්තයක් තිබුණා ඉන්දියාවේ බ්‍රිටිෂ්ලා ඉන්නකොට. ඒ බොම්බේ ප්‍රාන්තේ හිටියා මේ අහමදාබාද් කිට්ටුව චාරානගරවල මේ අරක්කු පෙරන මිනිස්සු. ඊට පස්සේ ඒගොල්ලෝ බොම්බේ එක දෙකට කැඩුවා. කඩලා ඉවරලා මේ ගුජරාත් සහ මහාරාෂ්ට්‍ර කියන ප්‍රාන්ත දෙකට. ගුජරාත් එකේ ගාන්ධි හිටපු නිසා ඒගොල්ලෝ අරක්කු පෙරීම සහ මේ විකිණීම තහනම් කරා. එතකොට බලන්න ඒගොල්ලෝ සම්පූර්ණයෙන් වෙනස් වුණා. එතකොට ඒගොල්ලෝ වෙනම ලෝකයක තැන්පත් කරා. ඒගොල්ලෝ තාම ඉන්නේ ගුජරාත් වල. ඒගොල්ලෝ තාම ඉන්නේ ඒගොල්ලෝගේ ගෙවල් වල. නමුත් අපි ඩිස්ප්ලේස් කියලා කියන්නේ විතන් වෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ වෙන තැනකට ගෙනියනවා නෑ. මේගොල්ලෝ ගෙවල් වලම විතන් කරා. හරිද? අන්න ඒක තමයි පවර් එක නොලෙජ් එකේ තියෙන. ගෙවල් වලම විතන් කරන්න පුළුවන්. එතකොට ඒක කොහොමද ලංකාවේ පේන්න තියෙන්නේ? ලොකු පරිවර්තනයක් වෙනවා 1960 80 අතරේ. අපි අද ඔය ගෝල් ෆේස් එක කියන එක එතකොට ඕම ඒ කුරුඳුවත්ත කියන ඔක්කොම හැදෙන්නේ ඒ කාලේ. මේක ගැන ලියලා තියෙනවා. මේක ගැන මම ක්‍රිටික් එකකුත් ලියලා තියෙනවා මේ people spaces කියන පොතේ පළවෙනි chapter එකේ. නමුත් මට පෙන්වන්න ඕනේ කරන්නේ එක පැත්තකින් කොළඹ ක්ලැපම් ජංක්ෂන් of the east කියන තැනට ආවා. නම් උගත් දෙනෙක් ඕක ගැන කතා කරනවා. නමුත් මම හිතන්නේ ඒක ආඩම්බර වෙන්න දෙයක් නෙමෙයි කියලා. මොකද ඒකට තමයි ආඩම්බර වෙන්නේ. නමුත් ඇත්තටම මට ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ මේ මියුසියම් එක. දැන් මියුසියම් එකේ කරන්නේ දැන් මුල් කාලේ බ්‍රිටිෂ්ලා ෆයිට් කරනවා ලංකාව මිනිස්සුන්ට විරුද්ධව. මොකද යට කරගන්න එනවනේ. 1850 ගණන් පහු වෙනකොට ඒගොල්ලන්ට එකපාරම එනවා දැන් මේ we have become the guardians of a civilization that's greater than ours. ඒ කියන්නේ මහා විශාල civilization එකක්. මේක ඉන්දියාවේ එහෙම තියෙන එකක්. ලංකාවටත් එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ මියුසියම් එකක් හදනවා. හරිද? මේක කතාව දිගයි මීට වඩා කොම්ප්ලෙක්ස්. ඒ මියුසියම් එක බලන්න මේ මියුසියම් එකේ ආකිටෙක්චර් එක බ්‍රිටිෂ්. බ්‍රිටිෂ් නෙමෙයි අතම ජෝර්ජියන්, right? I mean බ්‍රිටිෂ් තමයි.
ඒක ඇතුලේ ලංකාවේ ඉතිහාසය සම්පූර්ණයෙන් ඕගනයිස් කරලා තියෙනවා. දැන් ඒ ඉතිහාසය ඩෙඩ් ඉතිහාසයක්. මැරිච්ච ඉතිහාසයක්. දැන් ඕක අන්තිමේදී අපි ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්නේ ලංකාවේ ආයෙ නෙමෙයි. ඒගොල්ලෝ කියන්නේ ওই විදිහටම තමයි. අන්තිමේදී මෙතනට ඇවිල්ලා කොච්චර සෙනඟ කෙනවද මෙතනට? කොච්චර ළමයි එනවද? තම අපි කියන කෙනා අපේ ඩෙන්ටිටි එක හැදෙන්නේ මෙතනින්. හරිද? එතකොට දැන් ඒකේ ලස්සනට පේනවා අවකාශය ගත්තොත් එහෙම ලංකාව කියලා කියන එක ලංකාවේ කල්චර් එක ඉතිහාසයි ජෝර්ජියන් බිලියනයක් ඇතුළට දාපු හැටි. මොකද මේක ඩෙඩ් එකක්. අත්‍තරම ගිහිල්ලා බැලුවොත් එහෙම අනගාരിക ධර්මපාලයම කෙලින්ම කියනවා ආකියොලොජි කරන්න එපා. මොකද අපේ සංස්කෘතිය මැරිච්ච සංස්කෘතියක් නෙමෙයි කියලා. හරිද? ඒක වෙනම කතාවක් අපි වෙනම කරමු. එතකොට මේ රීස්ට්‍රක්චර් කරපු, ඒ කියන්නේ නවතර ස්ට්‍රක්චර් කරපු එක හොඳට පේන්න තියෙනවා කොළඹ කියන එකේ කොටුව. එතකොට කොටුව කියන එක අර මේ වගේ කඩලා මොකද්ද මේ තාප්ප ඔක්කොම කඩලා ඒ තියෙන කොටුව සිනමන් ගාඩන්ස්. එතකොට මේ නුවරඑළිය කියන වැකේෂන් ඒරියා එක ගෝල් ෆේස් කොච්චර මිනිස්සු නුවරඑළිය යනවද මන්ද මම නම් හරිම අකමැති ප්ලේස් එකක් ඒක. ඊට පස්සේ ඒ ක්ලොක් ටවර් එක මම ඉස්සෙල්ලා බලන්න කිව්වේ ඒ ක්ලොක් ටවර් එකෙන් තමයි පේන්නේ දැන් අර ධනපති මේ දැන් අපි මනින්නේ ශ්‍රමය මනින්නේ මේ ඔර්ලෝසුවෙන් කියන එක. ඔක මාක්ස් ලස්සනට කතා කරලා තියෙනවා. ඒක පේන්නේ මේකේ ඒ විදිහට. එතකොට ඊට පස්සේ මම මේ මියුසියම් එක ගැන කතා කරා. හරි මම මේක ඉක්මනට යනවා. බලමු කොහොමද වෙලා කියලා. එතකොට මේ ඊළඟට එනවා දැන් මම කියවනේ දැන් ඒගොල්ලෝ නගර හැදුවා විතරක් නෙමෙයි නගර සහ ඒ අවකාශය තේරුම් ගන්න විදිහත් අපි ඒගොල්ලෝ අපිට තේරුම් කරා. එතකොට අපි මේ කොලොනයිස් වෙලා ඉන්නේ නගරවල ජීවත් වීමෙන් නෙමෙයි. නගර අපි තේරුම් ගන්නෙත් ඒ විදිහට. එතකොට එක විදිහකට ලොකු ඩිස්කෂන් එකක් නේද මේක ගැන මම වෙනම ආටිකල් එකක් ලියලා තියෙනවා මම කැමති කෙනෙකුට එවන්න. මේ කොළඹ ඕවර් ක්‍රවුඩින් තියෙනවා කියලා. ඕවර් ක්‍රවුඩින් කියලා ප්‍රශ්නයක් කොළඹ තිබුණේ නැහැ. ඒක පිටරට ප්‍රශ්නයක්. ඊට පස්සේ මම importing problems අපි කොහොමද ප්‍රශ්න ආනයනය කරේ කියන එක. ඒ ප්‍රශ්නේ ආනයනය කරාට පස්සේ ඒක හවුසින් ඕඩිනන්ස් එක කරා ඊට පස්සේ ප්‍රශ්නේ විසඳන්න අපිට මිනිස්සු නැහැ. විසඳන්න මිනිස්සු නැති වුණාම මොකද කරන්නේ ඊට පස්සේ ලොකු ඩිබේට් එකක් යනවා. හැබැයි ඒක එක පැත්තක් කියනවා මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ දුප්පත්කම නිසා කියලා. ඒක හැලෙනවා. ඒක නැවතරක් ගන්නේ සමසමාජ පක්ෂය හැදුනට පස්සේ ඒ පන්ති සටන් පැත්තෙන් තමයි ඒක ගන්න. නමුත් ඊට මේගොල්ලෝ කරන්නේ අර දිනපු පැත්ත ටවුන් ප්ලෑන් එකක් හදනවා කොළඹට. ඒක ගැනත් ලොකු කතාවක් මම ලියලා තියෙනවා. කොහොමද ඒක මේ ඒකේ තිබිච්ච කන්ෆ්ලික්ට්ස් කොහොමද පැට්‍රික් ගිඩිස් කියලා කෙනෙක් ඇවිල්ලා ඒක හදනවා. ඊට පස්සේ ටවුන් ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එකක් කියලා හදනවා. සම්පූර්ණයෙන්ම දැන් අපි කොහොමද මේ නගර තීරුම් ගන්නේ නගර වලට වැඩ කරන්න කියන එක සම්පූර්ණයෙන් ඒ වෙලාවේ හැදෙනවා. එතකොට දැන් මම කියන්නේ දැන් කොලොනයිස් වෙච්ච එකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ ආයුධ අරගෙන ආපු එකවත් ඊට පස්සේ කාලෙක අපි තේරුම් ගත්ත ආර්ථිකයවත්ටත් වඩා අපි මේවා ඔක්කොම තේරුම් ගන්න කොහොමද කියන එක. එතකොට ඒක ඇතුලේ තමයි එන්නේ අලුත් ප්ලෑනින්. අලුත් ප්ලෑනින් වල කියන්නේ මිනිස්සුන් ජීවත් වෙන පරිසර වලට ඇතුල් වීමට මම ඒක ආගියු කරලා තියෙනවා. ඇතුල් වීමට මේ නගර සභාවට අයිතියක් තියෙනවා කියලා. ඇතුල් වීමට මේ අයිතියක් තියෙනවා කියලා. ඒ අයිතිය ඒවලට ඇතුළවීමට අයිතියක් තියෙනවා කියලා. පොඩ්ඩක් විනාඩියක් ඉන්න. ඒවට ඇතුළවීමට ඉඩ තියෙනවා කියලා පොඩි හදිසි දෙයක්. මේ එතකොට මිනිස්සුන් ජීවත් වෙන පරිසර වලට ඇතුළවීමට අයිතියක් නගර සභාවට එම තියෙනවා කියලා. එතකොට ඒ කියන්නේ මේ ප්ලෑනින් ඊට ඉස්සෙල්ලා තිබුණා. නගර හැදුවා රෝමන්ස්ලා හැමෝම හැදුවා මොහෙන්ජෝඩාරෝ. නමුත් ඒවල තිබුණ නැහැ එහෙම එකක්. මේක තමයි අලුත් ප්ලෑනින්. අලුත් විදිහට අපි හිතන ක්‍රමයේ කොටසක්. හරිද? එතකොට මම මේක සමරයිස් කරොත් අපිට සාකච්ඡා කිරීම සඳහා මේ ලංකාවේ පරිණාමයේ කොටසක් විදිහට කොළඹ හැදුනේ නැහැ. පළවෙනිම කොටස තමයි කොළඹ කියන එක වර්තමාන කොළඹ කියන එක විදේශිකයන් යුරෝපීය ජාතිකයන් විසින් හදපු එකක්. දෙවෙනි එක තමයි ලංකාවේ පරිණාමයෙන් කොළඹ හැදුනේ නැහැ. කොළඹින් තමයි ලංකාව හැදුවේ. එතකොට කොළඹ තේරුම් ගන්න බෑ අර පරණ
මේ පරිණාමීය විදියට කරන ස්ටඩිස් වලින්වත් යුරෝපීය නගර ඇමරිකන් නගර ස්ටඩි කරන විදිහටවත් ඒක තේරුම් ගන්න බෑ. හරිද? ඒක නිසා තමයි මහා වනයක් වෙලා දෙන්නේ. එතකොට කොලෝනියලිසම් කියන එක ඊළඟ එක කොලෝනියලිසම් කියන එක යටත් විජිතවාදය කියලා කියන එක මේ මිලිටරි එකකින් අත්පත් කරගත්තු එකක් විතරක් නෙමෙයි. ඒක එහෙම වෙන්න පුළුවන් ඉතිහාසයේ මම දන්නේ නැහැ කියන්නේ. නමුත් ඒක කොලොනි එකක් හදපු එක, ඒ අවුට්පෝස්ට් එකක් හදලා එතනින් පටන් ගත්තු එක, ආර්ථිකයක් හදපු එක, ඒ ආර්ථිකයේ මත මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ආපහු ලේ කරපු එක, ඒ කමියුනිකේෂන් නෙට්වර්ක් එක ඊට පස්සේ කෝච්චි දානවා, ඊට පස්සේ කේබල් දානවා, like විවිධාකාර දේවල් ටෙලිග්‍රාෆ් දානවා. එහෙම කරමින් ඒක සම්පූර්ණයෙන් ශක්තිමත් කරපු එක. ඒක අපිට ඔක්කො හොල්ලන්නවත් බැරි. එතකොට ඊළඟට වැදගත්ම දේ තමයි සංස්කෘතික සබ්ජුගේෂන් එක. නමුත් ඒක තමයි අපි කතා කරන්නේ නැති. මොකද අපිට කතා කරන්න බෑ. මොකද බටහිර ශාස්ත්‍රවල ඉදිරිය කල්චර් එකේ තැනක් දෙන්නේ නැහැ. ඒකට දෙන මිනිස්සු ට්‍රැඩිෂනල්. ඒගොල්ලෝගේ කල්චර් එක තේරුම් ගැනීමෙන් අපිට ඇති වැඩක් නැහැ. ඒගොල්ලෝ 2500ක් ගැන කතා කරන්නේ. හරිද? එතකොට මේ කල්චරල් හෙජමනි එක සහ මානසික හෙජමනි එකෙන් තමයි මේ යට වෙලා ඉන්නේ. ඒකෙන් තාම නිදහස් වෙලා නැතුව විතර නෙමෙයි. චීනෙත් ඒකට යට වෙලා ඉන්නේ. ඔය රුසියාව වුණත් හැම එකක්ම යට වෙලා ඉන්නේ ඒකට. මේ සියල්ලම කරන්නේ කොළඹින්. මේ සියල්ලම කරන්නේ කොළඹින්. එතකොට මේක තමයි ශක්තිය. එතකොට කොළඹත් එක්ක නිකන් සෙල්ලම් කිරීමෙන් ඇති තේරුමක් නැහැ. ඒක නිකන් විනාශයටපත් කරන්න පුළුවන්. එක පැත්තකින් කොච්චර සෙල්ලම් කරත් කොළඹ විදිහට තියෙනවා. එතකොට මේ ඒකේ බලන්න පුළුවන් මේ කොලොනියල් මානසිකත්වයට කොච්චර ඇටලා ඉන්නවද කියලා තාමත් තියෙන්නේ ප්‍රාන්ත 9යි. ගොඩාක් අය කියනවා අලුත් රේල්වේ ලයින් එකක්වත් දාලා නැහැ කියලා. අර මැද මුලට දාපු කරනකොට දාලා නැහැ කියලා. එතකොට ඒව ඔක්කොම ගත්තොත් මේ කොලොනියල් ස්ට්‍රක්චරෙන් අපිට ගැලවෙන්න බෑ. ගැලවෙන්න බැරි කොලොනියල් ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්නයක් නෙමෙයි අපේ මොලේ ප්‍රශ්නයක් කියලා මම ආගියු කරන්නේ. එතකොට අර මේගොල්ලෝ කියන කවුද මේ ගාන්ධිත් කියනෝනේ දැන් අපි කොලොනයිස් වෙන්නේ නැහැ. ඒක කොලොනයිස් වෙනවා කියලා කියන්නේ කවුරු ඇවිල්ලා අල්ලගන්න එක නෙමෙයි අපිම තමයි ඒක කොලොනයිස් වෙන්නේ. හරිද? එතකොට මම ඉස්සෙල්ලා කිව්වා මේකේ වෙනස්කම් වගේක් වෙනවා. මේ වෙනස්කම් වෙන්නේ ඉහළ පාලනය කරන මිනිස්සුන්ගෙන්වත් එක්ස්පර්ට් ළඟින්වත් නෙමෙයි. මේ වෙනස්කම වෙන්නේ පල්ලෙයි. දැන් කෝච්චි පාරක් දැම්මහම මේ දැන් එක විදිහකට කොළඹ ප්‍රධාන අගනගරේ වුණාම මිනිස්සු වෙනවා වැඩ කරන්න කොළඹ. මිනිස්සු එනකොට මිනිස්සු කොච්චි කඩේ පැත්තේ ගෙවල් හදා ගන්නවා. of course ඒවට ස්ලම් ෂැන්ටිස් කියලා කියනවා. නමුත් ඒ මොකක් කිව්වත් මේ මිනිස්සු තමයි හදාගන්නේ. එතන මිනිස්සු කොළඹ වෙනස් කරනවා. ඊට පස්සේ යාපනයේට දානවා රේල් පාරක්. මේ යාපනයේ පාලනය කිරීම සඳහා මිනිස්සු එක දිගේ ඇවිල්ලා වැල්ලවත් හදා ගන්නවා. හරිද? ඒකේ පිටකොටු අර මේ ඒවා කොහොම මිනිස්සු හදා ගන්නවා. ඒ හදා ගන්න විදිය එතකොට මේ ඒක මම ගොඩක් කතා කරලා තියෙන ඔය කියන දේවල් වලට සම්බන්ධ ඒවා මේ people spaces කියන පොතේ. ඒතර ඒක කරන්නේ ෆැමිලියරයිස් කිරීම. ෆැමිලියරයිස් කිරීම කියලා කියන්නේ අපි දන්න විදිහට යමක් ඇති කර ගැනීම. like ඒ පරිසරය ඇති කර ගැනීම. ඒතර ඒක කරනවා ඉන්ඩිජනයිස් කරනවා. ඒක මම මේ පොතේ ලියලා තියෙනවා. ෆෙමිනයිස් කරනවා. ඊට පස්සේ මම ඩිකලොනයිසින් එකේම මම ආගියු කරලා තියෙනවා. සමසමාජ පක්ෂය තමයි මේ ලංකාවේ මේ නැෂනල් ස්පේස් එක කියන එක හැදුවේ කියන එක. හරිද? අනිත් අය ඒ නිදහස ලැබිච්ච වෙලාවෙ ඉඳලා ඒක කැඩීමට තමයි ඒ පාලනය කරපු අය උත්සාහ කරේ. මේ තව දේවල් කරලා තියෙනවා. ඇත්තටම ලංකාව ඇත්තටම හැදිලා තියෙන්නේ ඔය කියන පරිණාමයෙන්වත් එහෙම එක්කින් නෙමෙයි. මේ ලංකාවේම ආයතන හන්දිය පොළ වගේ දේවල් හරහා තමයි ඒක හැදිලා තියෙන්නේ. ඒක මම හිතන්නේ මේ කතාවට දිග වැඩි. ඒක අපි පස්සේ කතාවකට තියාගමු. මේ ඕක තේරුම් ගන්න බැරි ප්‍රශ්නය. ඕක තේරුම් ගන්න බැරි ප්‍රශ්නය hello අයියෝ I don't know people are calling me ඕක තේරුම් ගන්න බැරි ප්‍රශ්නය මේ අපි කල්චර් එකට තනක් දීලා නැති නිසා හරි මම එතනින් නවත්තන්න මම දන්නේ මොකක් කර ප්‍රශ්නයක් තියෙනවද කියලා මේක එක්කෙනා කෝල් දෙන්න ඔව් සර් thank you very much sir මේ ඊටම හොඳ අපිට මේ දේශනයක් ලැබුණා. ඒ යතරේ මට මේ ප්‍රයිවට් මෙසේජස් වලුත් මේක රෙකෝඩ් කරන්න මේ දේශන ඉතාම හොඳයි කියන ප්‍රතිචාරයේ ෆීඩ්බැක් එක ආවා. ඔව් එතකොට රයිට්
අපි මේ ෆ්ලෝ එක ඕපන් කරමු කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අපි ඉස්සෙල්ලා ඒ ප්‍රශ්න යොමු කරන්න අවස්ථාව තියෙනවා දැන්. අශෝක මම කැමතියි අර විදර්ශන ඔව් දර්ශන ඔව්. මිනිහල් මාත්‍යාගෙන් අහන්න මෙහෙම එකක් දැන් ඒ කියන්නේ බලේ ඒ කියන්නේ යටත් වීද නැත්නම් යටත් වීද බලයේ කතිකාවක් විදියට කොළඹ නගරය ඒ කියන්නේ ඒ ඉතිහාසයේ ගලා යාමෙන් තේරුම් ගන්න බෑ. හැබැයි මේ යුරෝපීය යටත් වීදකරණයෙන් පසු ලංකාවේ නැවත පරිවර්තනයක් වෙනවනේ විශේෂයෙන්ම අපි කියන පශ්චාත් යටත් වීද කියන්නේ පෝස්ට් කොලොනියල් ප්‍රොජෙක්ට් එක ඇතුලේ ඒක සංස්කෘතික සහ දේශපාලන පැත්තෙන් අර සිංහල බෞද්ධ කේන්ද්‍රීය රාජ්‍යයක් නැවත හැදෙනවනේ. එතකොට ඒකෙදී මම කියන්නේ අන්නේ පරිවර්තනයේ දේවල් කොළඹ නගරයේ නැවත ඒ කොළඹ නගරය පිළිබඳ ව්‍යාපෘතිය ඇතුලේ ඇතිවෙච්ච වෙනස්කම් මොනවද කියන එක. ඒක උදාහරණයක් 56 වෙච්ච 56 ගමුකෝ විශේෂයෙන්ම මගේ නිදහසට පස්සේ විශේෂයෙන්ම 56 සිද්ධියෙන් පසු ඇතිවෙච්ච මේ අනිත් දේවල් වල යම්කි සංස්කෘතියේ දේශපාලනයේ යම්කිසි විදිය සැලකිය යුතු ඒ කියන්නේ වෙනත් අතරමැදි පන්තියක් ලංකාවේ බලය ගන්නවා සිංහල බෞද්ධ මූලික වෙච්ච ග්‍රාමීය නාගරික අතරමැදි පන්තියක්. එතකොට ඔවුන් විසින් යම්කිසි විදියේ මේ අර කිව්වේ කොලොනියල් මේක ඇතුලේ කරන ඒ වෙනස්කම් මොනවද වගේ වෙනස්කම් කරලා තියෙනවද? නිකන් සැලකිය යුතු විදිහට අපිට අඳුර ගන්න පුළුවන් දේවල් තියෙනවද කියන කාරණේ නියල් මහත්මයාගෙන් අහන්න කැමතියි. මේ විදර්ශන බොහොම ස්තුතියි ප්‍රශ්නේ අහුවට. එකම ප්‍රශ්නේ තියෙන අර මට පෑ භාගයක් විතර ඔය කතා කරන්න කිව්වේ ඒක නිසා මම ඒක අර අද ඉඳලා පටන් ගන්න නැතුව මම ඒකේ අර හිස්ටොරිකල් ප්‍රොඩක්ෂන් එක පටන් ගත්තා ඒක නිසා මේ ඔය ඕක ගැන මේ එම පොතේම මම දිගට ලියලා තියෙනවා. සෝරි මට මේ මම ඒ කතිකාවට ගියොත් දැන් ඉතින් මම හිතන්නේ මම අපි කතා කරපු මාතෘකාවට චුට්ටක් එහාට යවෙන නිසා මම ඒකට සම්පූර්ණයෙන්ම මෙයා වෙන්නේ නැහැ. නමුත් ඔබතුමා කියන එක හරි. මොකද පෝස්ට් කොලොනියල් කියන එකට පෝස්ට් කොලොනියල් කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. පෝස්ට් කොලොනියල් කියලා කියන්නේ අර්ථ දෙකකට වැඩි ඇති. නමුත් අපි දෙකක් දකිනවා. එකක් තමයි පෝස්ට් කොලොනියල් කියලා කියන්නේ කොලොනියාලිටි එකේ කන්ටිනියුේෂන් එක. ඒ කියන්නේ දිගටම යෑම. අනිත් එක තමයි කොලොනියලිසම් අවසන් වුණාට පස්සේ ඇතිවෙන දේ. ඒ දෙකම තියෙනවා ඔගේ. ඒ කියන්නේ අර බටහිර ක්‍රමයට අර A නැත්තම් B කියලා තේරුම් ගන්න බෑ අපිට. ඒක. එතකොට ඒක ඇතුලේ දැන් අතම ඔය ට්‍රැඩිෂන් කියලා කියනකොට ඔය ට්‍රැඩිෂන් එක ගේනකොට කවුද මේ ගණනාත්ලා එහෙම ආගියු කරලා තියෙනවා ගොම්රිච් එහෙම ඒ ට්‍රැඩිෂන් එක කියලා ගේන එකත් ඒ මොඩර්න් එකේ කොටසක්. ඒ කොලොනියල් එකේ හදපු එකේ. මොකද ඒකේ අර මේ ඔපොසිෂන් එක ගත්තාම ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත අල්ලගත්තාම ප්‍රතිවිරුද්ධ පැත්ත අල්ලගත්තාම මේ අරගෙම විර එකක් වෙනවා. ඒ ඩුවැලිටි එක ඇතුළෙමයි තාම ඉන්නේ. හරි. ඒතර එක පැත්තකින් අපි ඒකට විරුද්ධ වෙනවා එක පැත්තකින් ඩුවැලිටි එක ඇතුළෙමයි ආපහු ඉන්නේ. ඉතින් ඒ විදිය කතිකාවක් තියෙනවා. ඒ කතිකාවක් තියෙනවා. ඒ කතිකාව මම කතා කරේ නැහැ. ඒක ඔබතුමා කියන කාර්යය. ඒක මම ලියලා තිනවා මේ තව තැන්වල මම මේ දවස්වල වෙන වෙනස ගැනත් මම chapter එකක් මේ දවස්වල ලියලා තිනවා කැමති නම් එවන්න පුළුවන්. විදර්ශන ඔයගේ තව ඒකට මොකක් හරි follow up question එකක් තියෙනවද? නෑ අපි මම ඉතර ඉදිරියට යමුනේ මම ඒ අතර මම හිතන්නේ මාචාර්ය සිරිහෙට්ටිගේ මහතා hand raise කරලා තියෙන ප්‍රශ්නේ අපි එතුමට යල් මේ පෙර මහත්මයාගේ ඒ දේශනය අත් වශයෙන් මේ තාම පුළුල් රාමුවක් තුල කරපු දේශනයක් කියලා මම කියන්න ඕනේ නෑ ඒක. මම හිතන්නේ ඒක ඊටාම වැදගත් මොකද හේතුව අපි දුරට කියන්නේ time and space කියන්නේ ඒ රාමුව තුල අපි ඈතට යන්න අපිට පේන දේවල් සහ ඒ අතර තියෙන අන්තර් සම්බන්ධතාවල් වැඩි. time and space කියන්නේ historical and spatial. ඉතින් මම හිතන්නේ දැන් මෙතෙන්දී අපි හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ මේ අපි ඉන්න අවට ලෝකය පුළුවන් තරම් ලං වෙලා තේරුම් ගන්න තමයි අපි බලන්නේ. එතකොට මම හිතන්නේ මේ දැනුම පිළිබඳ ප්‍රශ්නේ දැන් උදාහරණයක් මෙතන කතා කරේ අපි කොහොමද මේ අවට ලෝකය තේරුම් ගන්නේ? දැන් ඒ තේරුම් ගන්න අපි තනියම කරන දෙයක් නෙවෙයිනේ ඒක. ඒක අපි කණ්ඩායම් වශයෙන් කරන. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ
මේ අරගලය කියන්නේ කොහොමද මේ ලෝකය අනිත් මිනිහට මෙන්න මේ වගේ එකක් කියන එක ඒත්තු ගැනීම. එතකොට knowledge production කියන එක. එතකොට දැන් මම හිතන්නේ මෙන්න මේ සංකල්ප මේ කාරණා වැදගත්. අනිත් අතට දැන් මෙතනද විවිධාකාර පිරිස් මේවට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මේ සියලු දේ කියන්නේ මේ ලෝකේ තේරුම් ගැනීම විතර නෙමෙයි මේ ලෝකය මේ අණුව හැඩ ගැසීම ඒක වෙනස් කිරීම මේ සඳහා විවිධ වූ කණ්ඩායම් එකතු වෙනවා. ඒකට එතෙන්දි විශාල පිරිසක් අපි කියනවා දැන් මෙතෙන්දි state capital and people කියලා ගත්තාම අත වශයෙන් මේක එක ඉතාම පුළුල් abstraction එකක්. ඉතින් මම හිතන්නේ ඒ විදිහට මේක ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට මේක දිහා බලන්න යම්කිසි vantage point එකක් අවශ්‍යයි. ඒතකොට අන්නේ තෝරගන්න vantage point එක අනුව තමයි අපි හුඟක් දේවල් තේරුම් ගන්නේ සහ ඒකට ප්‍රතිචාර දක්වන්නේ. දැන් උදාහරණයක් නම් අපි දන්නවා දැන් මේ බ්‍රිතාන්‍යයන් මේ රටෙන් ගියාට පස්සේ අපි කියනවා post colonial කියලා. post colonial කියලා කියන්නේ අත් වශයෙන්ම පාලනය ඒ කියන්නේ ඒ අයගේ පාලනයෙන් අපි නිදහස් වෙලා මේ රටේ වෙනම පාලන තන්ත්‍රයක් බිහි කරගන්න. උත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන තියෙනවා දෙකක්. මෙතන තියෙනවා continuity තියෙනවා අනිත් පැත්තෙන් තියෙනවා discontinuity. එහෙම නැත්නම් change. එතකොට මම හිතන්නේ දැන් අපි දැන් මෙතනදී යම්කිසි කට්ටියක් දැන් මේක අපිට සම්පූර්ණ මේ කොලෝනියල් ඒ knowledge production system එකනොත් ඒකම ඒ political economy එකනොත් අපිට වෙන් වෙන්න සම්පූර්ණ බැහැනේ. ඒක එක්ක අපිට දැන් උදාහරණයකට අපි ගත්තොත් දැන් චීනය ගත්තත් චීනය global system එකේ කොටසක්. එහෙම නැත්නම් චීනය global capitalist system එකෙන් වෙනස් තුන එකක් නෙවෙයිනේ. දැන් උදාහරණයකට අපි ගත්තොත් දැන් මම එක සුළු උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් බිලියනර්ස්ලා කියන කට්ටිය ගත්තොත් දැන් වැඩිපුරම බිලියනර්ස්ලා ඉන්නේ ඇමරිකාවේ තාම. තේරුණාද? ඒ කියන්නේ භාගයකට වැඩිය ලෝක බිලියනර්ස්ලා එතකොට කැපිටල් කියන එක ගත්තාම ඒ කැපිටල් එකේ ස්වරූපය වෙනස් වෙලා තියෙනවා. මර්කන්ටයිල් කැපිටලිසම් වලින් පටන් අරගෙන ඉන්ඩස්ට්‍රියල් කැපිටල් ඔහම ඇවිල්ලා අද වෙනකොට තියෙන කැපිටලිසම් අද තියෙන කැපිටල් එක ඊට වඩා සාපේක්ෂව වෙනස්. අද ගත්තොත් ප්‍රධානම කම්පැනි තමයි යුරෝපයේ ඇමරිකාවේ මේ කියන්නේ ඉන්ටර්නෙට් බේස්ඩ් Amazon නේද? ඒ කියන්නේ මේක එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් චීනය ගත්තාම දැන් චීනය ඒ කියන්නේ 400ක් විතර ඉන්නවා බිලියනර්ස්ලා. එතකොට දැන් ඒ කියන්නේ thanks Siri. දැන් මම කියන්න උත්සාහ කරන්නේ මේක. දැන් අපි කොහොමද මේ ලංකාවේ අද පවතින තත්ත්වය අපි තේරුම් ගැනීම සඳහා සහ ඒකට ප්‍රතිචාර දක්වීම සඳහා යම්කිසි how do you handle it කියන එක කොහොමද අපි මේව කරගන්නේ කියන්නේ. එතකොට මම හිතන හැටියට capital people කියන එක සහ state. එතකොට මෙන්න මේ triangle එක ඒ කියන්නේ it's one level of abstract at that level of abstraction actually අපිට පුළුවන් බොහෝ දුරට මේ කරන සාකච්ඡා කරන දේවල් ගොඩක් දේවල් තේරුම් ගන්න. දැන් උදාහරණයක් අපි ගත්තොත් දැන් මම හිතන විදිහට දැන් මෙතන ඇති වෙලා තියෙන්නේ තත්ත්ව ගත්තොත් අපි කොළඹ විතර නෙමෙයි මුළු රටම අපි මේ ස්පේස් එක නේම් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒ කියන්නේ එක නමක් අරගෙන වෙන නමක් දීලා උදාහරණයකට කොළඹ ගොඩක් දේවල් අපි වෙනස් කරලා තියෙනවා. දැන් අපි දන්නවා විහාර මහදේවි පාර්ක් එක කියන එක අපි කලින් තිබුණේ වික්ටෝරියා පාර්ක් කියන එකනේ. ඒකට වික්ටෝරියා පාර්ක් කියන එක ඒ කියන්නේ urban symbolism යටතේ ඒ කියන්නේ nationalist symbols පාවිච්චි කරලා ඒ nationalist දැන් උගක් බ්‍රිතාන්‍යයන් දීපු ඒ නම් උගක් ඒවා වෙනස් කරලා නමින් Siri අපි chance එකක් දෙමුද අනිත් අයටත් කතා කරන්න? Oh right okay right. Yeah. Thank you. I mean, everything is kind of like very well taken. Thanks. Yeah. තවත් ප්‍රශ්න නගන්න කවුරු හරි ඉන්නවද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? කල්ප වාගේ view point එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? කල්ප isolate කරන්න එපා. මේ ප්‍රොෆෙසර් නිහාල්ගේ ටේක් එක ඇත්තටම මේ හිස්ටොරිකල් රිප්‍රොඩක්ෂන් එකක් කියන එක මම දැන් ඒක හරිය ලස්සනට කතා කරා. මේ නම දෙයක් එකතු කරනකොට මම හරි කැමති අර මේ මියුසියම් එක ගැන කියපු කාරණේට මේ මට මතක් වුණේ අශෝක හඳගමගේ අක්ෂරය ඇත්තටම මේ මොකද ඒකේ මේ එක සීන් එකක් තියෙනවා සම්පූර්ණ සිද්ධ වෙන්නේ මියුසියම් එක ඇතුලේ. මේ එක සීන් එකක් තියෙනවා මේ ඉතිහාසයේ දොරටුපල්ලා විසින් නීතියේ දෙවගන දූෂණය කරනවා මේ මියුසියම් එක ඇතුලේදී. ඒකේ ප්‍රතිචාරය වෙන්නේ සම්පූර්ණ ඒ ස්ත්‍රී විසින් ඉතිහාසය සම්පූර්ණ විනාශ කරනවා. තියෙන සියලුම ආටිෆැක්ට්ස් පොළවේ ගහලා කුඩු කරනවා.
ඉතින් ඒක සිද්ධ වෙන්නේ අර ප්‍රොෆෙසර් කිව්වා වගේ අර ජෝර්ජියන් ඊටාම බ්‍රිටිෂ් ආකෘතියක් ඇතුළේ අපි ඉතිහාසය හිර කරලා තියෙන එක තියෙනවා කියන එක මම හිතන්නේ හරි කැමති මේ පොයින්ට් එකට මම හිතන්නේ මේ ඩිස්කෂන් එක තව යන්න ඕන ප්‍රොෆෙසර් පුළුවන් නම් මේක එක්ස්ටෙන්ෂන් එකක් කරන්න මේ කොහොමද පෝස්ට් කොලොනියල් සිටුේෂන් එක ඇතුළේ විශේෂම විදර්ශන කියපු විදිහට මේ ඒක සිදුුනේ කියන එක මම හිතන්නේ හරි වැදගත් වෙයි අධ්‍යයනය. Thank you. I mean, I'm ready. ඔයගලන්ටත් ඉන්න වෙලාවක් අවශ්‍ය නැහැ. ඔයගලන්ගේ කතිකාව ඇතුළේ වෙලාවක් තියෙනකොට කියන්න. තව අයගේ ප්‍රශ්න සහ මේ මතුවෙච්ච දේවල් පැහැදිලි කර ගැනීම තියෙනවා නම් තව අයට පුළුවන් තමගේ අදහස් දක්වන්න. ගෞරි yes ගෞරි වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. Thank you දර්ශන. මහාචාර්යතුමාට මතක දන්නේ මම අවුරුදු කීපයකට කලින් අපි මුණ ගැහුණා මේ විස්කොන්සින් කොන්ෆරන්ස් එකේදී බොහොම කෙටියෙන් හම්බුනේ. හරි. ස්තුතියි මේ ප්‍රසන්ටේෂන් එකට ගොඩක් ඉන්සයිට්ෆුල් මට. පොඩි කරුණක් දැනගන්න කැමති. දැන් ඔබතුමා එක ස්ලයිඩ් එකකදී සඳහන් කරා ඕවර් පොපියුලේෂන් කියන එක ඇත්තටම තිබ්බ ප්‍රශ්නයක් නෙමෙයි අපි ඉම්පෝර්ට් කරගත්ත ප්‍රශ්නයක් කියලා කොළඹට හිස්ටොරිකලි. එතකොට මම කල්පනා කරා දැන් මම දැනට ජීවත් වෙන්නේ එංගලන්තේ. ලන්ඩන් වල අපි කතා කරනවා බොහොම ශීඝ්‍රයෙන් ජෙන්ට්‍රිෆිකේෂන් වෙනවා කියලා. මේ ෆෝඩ් කරන්න බැරි දුප්පත් ගෞරි මම එක පොඩ්ඩක් පැහැදිලි කරන්නද මේ කාට හරි සිංහලෙන් අහන ඉන්න කෙනෙකුට මේ ජෙන්ට්‍රිෆිකේෂන් කියන්නේ මම නිවැරදි නම් මේ කියන්නේ සල්ලි තියෙන අය දුප්පත් අයගේ ස්පේස් එක ආක්‍රමණය කරලා ඒගොල්ලන්ගේ ගෙවල් හදනවා. ඒ කියන්නේ මුඩුක් වගේ දේවල් නැති වෙන එක නේද ඒ කියන්නේ ජෙන්ට්‍රිෆිකේෂන් කියන්නේ. ඔව්. හරි. එතකොට මම කල්පනා කළා ඔබතුමා මේ අපි ඉම්පෝර්ට් කරගත්තයි කියපු ප්‍රශ්නය ටිකක් මේ ජෙන්ට්‍රිෆිකේෂන් හා සසඳන්න පුළුවන් දෙයක්ද කියලා. හරි. කරුණු දෙකක්. එකක් තමයි ජෙන්ට්‍රිෆිකේෂන් කියලා කියන එක එක්තරා විදිහක දැන් ඇත්ත විදිහටම ඔය දැන් අර මෙතන ඇතිවෙච්ච ඉස්සර සාකච්ඡා වගේ ගොඩක් නිගමන බටහිර ලෝකයේ කියන්නේ බටහිර ඇකඩෙමිකේ දේවල් ඉතාමත්ම ක්ලියර්ලි ගන්න. ඒ කියන්නේ ක්‍රිස්ටියන් කියලා කියන්නේ කැතලික් නෙමෙයි. ඒ විදිහට තමයි knowledge production එක. knowledge production එකේ තියෙන බෙදීම. හරිද? ඒතර මේ බෙදීමෙන් තියෙනකොට ජෙන්ට්‍රිෆිකේෂන් කියලා කියන එකට දැන් ලොකු තර්ජනයක් ඇවිල්ලා තියෙනවා. මමත් ඒක කොටසක් මේ හොංකොං වලින්. මොකද ජෙන්ට්‍රිෆිකේෂන් කියලා කියන්නේ පොලිටිකල් ඉකොනොමි මාක්සිස් කන්සෙප්ට් එකක්. රූත් ග්ලාස් පටන් ගත්තේ ඔක එංගලන්තේ. ඊට පස්සේ මේ ස්මිත් I can't remember his name. එතකොට මේ නිල් ස්මිත් like ඇමරිකාවේ එක කරේ ඒක තේරුමක් තියෙනවා. මොකද ඒගොල්ලෝ කරන්නේ අර මේ රෙන්ට් බහපු තැන්වල ඒ රෙන්ට් වලට කරන රෙස්පොන්ස් එකක් විදියට මේ තියෙන තැන් අලුත් වැඩියා කරනවා. ඒ තියෙන තැන් අලුත් වැඩියා කරපුවාම එතන හිටපු මිනිස්සුන්ට වෙච්ච දෙයක් නැහැ. මේ මගේ භාෂාවෙන් මම මේ කියන්නේ. හරිද? නමුත් ඕකමද වෙන්නේ අනිත් තැන්වල කියන එක ප්‍රශ්නයක්. ඒක නිසා මම හිතන්නේ මම එක විදිහකට මම මේ ආගියු කරන්නේ ජෙන්ට්‍රිෆිකේෂන් කියන එක අපිට අනිත් රටවල් වලටත් ගන්න බැරි නම් මම නම් ආගියු කරන කොළඹ තේරුම් ගන්නත් බෑ කියලා ජෙන්ට්‍රිෆිකේෂන් වලින් මේ එතකොට ඒක මම හිතන්නේ අපි ඉතිහාසයට ගෙනියලා තේරුම් ගන්න හදන එක මම හිතන්නේ ටිකක් අමාරු වැඩක් කියලා. අනිත් එක ඕක ඕවර් පොපියුලේෂන් නෙමෙයි ඕවර් ක්‍රවුඩින් දැන් මෙහෙම හැම වචනයකටම මාර තේරුමක් තියෙනවා. දැන් ඕවර් ක්‍රවුඩින් කියන වචනේ එන්නේ දැන් ගොඩාක් ඔය කොලොනියල් නගරවල් වල ප්ලේග්ස් ඇති වෙනවා. හරිද? එතකොට ප්ලේග්ස් ඇති වෙනවා. එතකොට ඒ කියන්නේ ඒ විවිධාකාර මේ ඔය එපිඩෙමික්ස් අරම ඇති වෙනවා. එතකොට ඒ දැන් කන්සෙප්ට් එකක් තියෙනවා පැතොලොජිකල් සිටි කියලා. පැතොලොජිකල් කියලා කියන්නේ නිකන් අර මේ සෞඛ්‍යයක් නැති සිටිස් අර මේ හැදුණා කියන එක. ඒ කියන්නේ ඒ කාලේ දන්නවනේ ඉතින් එංගලන්තේ වුණත් සිටිස් වල මිනිස්සු මැරෙනවා අර මේ වෙනවා. මොකද මේ කාර්මික විප්ලවයට පස්සේ මිනිස්සුන්ට ඉතින් හරියම විදිහට කන්න බොන්න දෙන්නේ නැහැ. ඉන්න තැනක් දෙන්නේ නැහැ. විවිධාකාර දේවල් නිසා. මේ කම්කරුවන් විශේෂයෙන්. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. දැන් කොළඹට ආපු හැම කෙනෙක්ම කියන්නේ කොළඹ ගාඩන් සිටියක් කියලා. ගාඩන් සිටි කියලා කියන්නේ ඒකත් බ්‍රිටිෂ් අයිඩියා එකක්. ඒ බ්‍රිටිෂ් අයිඩියා එකේ විදිහට තාම හොඳ තැනක් ගාඩන් සිටි. දැන් කුරුඳුවත්තේම හදලා තියෙනෙත් එක්තරා විදිහක ගාඩන් සිටියක් විදිහට.
හරිද? ඒ කියන්නේ ඉඩ තියෙනවා ගෙවල් අතරේ ඊනෝල් එකක් සෞඛ්‍යමය තැනක් විදියට. හරිද? ඒත් ගාඩන් සිටි කියන එක කන්සෙප්ට් එකක් වෙන්නේ සතවර්ෂයේ අවසානයේ. කුරුඳුවත් හදන්න 1800 ගණන් වල අවසානයේ. නමුත් 1902 විතර වගේ තමයි අරක කන්සෙප්ට් එකක් වෙන්නේ. ඒතර බ්‍රිටිෂ්ලා අතරේ අදහස තියෙනවා. ඒක තිගරයිස් කරලා නොතිබුණාට. හරිද? එතකොට ඕම තියෙන අතරතුරේ දැන් මම කල්පනා කරා දැන් මොකද්ද මේ ලොකු සාකච්ඡාවක් ඇති වෙන්නේ? ඕක වෙනම පේපර්ස් දෙකක් ලියලා තිනවා. මොකද්ද මේ ලොකු සාකච්ඡාවක් ඇති වෙන ඕවර් ක්‍රවුඩින් කොළඹ කියලා. මේ හැමෝම කියන්නේ. මොකද ගෙඩිස්ව ගෙනාපුවාම ඒ ඕවර් ක්‍රවුඩින් එකට රෙස්පොන්ඩ් කරන්න ගෙඩිසුත් කිව්වේ මේක ගන් සිටියක් කියලා. සෝ එතකොට ඒ මොකද්ද? එතකොට ඒකේ තේරුම දැන් මොකද බ්‍රිටිෂ්ලා නගරය ලොකු කරා නම් එක්කර 1865. ඊට පස්සේ ස්ටැටිස්ටික්ස් තිබුණා නම් ඒක 1870 ඉඳලා තියෙනවා. ස්ටැටිස්ටිකල් ඇනාලිසිස් 1850 ගණන් වල ඉඳලා තියෙනවා. මිනිස්සු කොළඹට වැඩියෙන්ම ආවේ 1890 මේ 1800 ගණන් වල අගභාගය. මොකද්ද මේ 1900 ගණන් වල උනේ? 1900 ගණන් වල උන දේ තමයි 1915 ගෙන හවුසින් ඕඩිනන්ස් එක. ඒ හවුසින් ඕඩිනන්ස් එකේ කියනවා අක්කරයකට 25ට වැඩි මිනිස්සු ඉන්නවා නම් කාමරයකට මිනිස්සු දෙන්නෙකුට වැඩි ඉන්නවා නම් ඒක ඕවර් ක්‍රවුඩින් කියලා. දැන් ඕවර් ක්‍රවුඩින් කියන වචනේ පාවිච්චි කරපුවම ඕවර් ක්‍රවුඩින් කියන වචනේට තේරුමක් තියෙනවා. ඕවර් ක්‍රවුඩින් කියන වචනේ තේරුම තමයි මේක සෞඛ්‍යමය වශයෙන් නරක ප්ලේස් එකක් කියන එක. නමුත් දැන් ඊට ඉස්සෙල්ලා ඒ නීතිය ගේන්න ඉස්සෙල්ලා ඔය සුදු මිනිස්සුම ඔය තැන් බලලා තියෙනවා. ඒ නගර සභාවට අයිති වෙලා තිබිච්ච ඒරියස් කොච්චිකඩේ ආරමේ. එතකොට ඒක අරක ගෙනාවට පස්සේ හදිස්සියේ අලුත් කන්නඩි දෙකක් දාලා බලනකොට අරක ප්‍රශ්නයක් වෙනවා. දැන් මේක ප්‍රශ්නයක්ව තිබුණාද? ඒක ඔබ්ජෙක්ටිව් ට්‍රුත් එකක් තියනවද? ඒ කියන්නේ එම පරම සත්‍යයක් තියනවද කියන එක බැලුවොත් ඒක වෙනම එකක්. නමුත් එක විදිහකට ඩිස්කෝස් ඇනාලිසිස් එකකින් පැත්තෙන් බැලුවොත් එහෙම ප්‍රශ්නයක් නොතිබිච්ච තැනක හදිසියෙ ප්‍රශ්නයක් එනවා. මොකද අපේ කන්න ඒක ප්‍රශ්නයක් එන්නේ එතන තැන වෙනස් වෙච්ච නිසා නෙමෙයි අපේ කන්නඩ දෙක වෙනස් වෙච්ච නිසා. ඒක තමයි මම මේ ඒකේ පෙන්නන්නේ. දැන් මේ කන්නඩ දෙක වෙනස් වෙනවා කියලා කියන එක අපි නොලෙජ් කියන එකට ගන්නකො. ඒ නොලෙජ් කියන එකෙන් තමයි දැන් අපිට බ්‍රිටිෂ්ලා ඉන්නකොට පෘතුගීස්ලා ඉන්නකොට අපි මැප් එකක් බැලුවොත් එහෙමනේ. මැප් කියලා කියන ඒවා ලංකා මැප් හදලා තිස්සර. නමුත් අපි පාවිච්චි කරන්නේ යුරෝපියන් මැප්ස්. ඒ වගේ ඒ ඩිස්කෝස් එක ඇතුළේ ඇවිල්ලා අන්තිමේදී එන එක තමයි මේ 1915 එන මේ නගරයක් අපි තේරුම් ගන්නේ කෙසේද කියන මේක එස්ටැබ්ලිෂ් වෙන්නේ ඔය කියන ඩිස්කෝස් එක. ඔය ඩිස්කෝස් එක මේ ඕඩිනන්ස් එකට විතරක් සීමා වෙන්නේ නැහැ. ඕඩිනන්ස් එකට පස්සේ ඒගොල්ලෝ කියනවා අපි මොකද මේකට කරන්න කියලා. ඒතකොට කට්ටියක් කියනවා මේ දුප්පත්කම නිසා වෙන්නේ කියලා. එතකොට පත්තර දෙක ඩේල් නිවුස් එකයි ඔබ්සර්වර් එකයි අතරේ ඩිබේට් එකක් යනවා. ඒක ඔක්කොම ලියලා තියෙනවා. ඒක කට්ටියක් කියනවා මේක දුප්පත්කම නිසා ඇති වෙන එකක් කියලා. එතකොට ඒක හැලෙනවා. මොකද ඒක අන්තිමේදී අර ප්ලෑන් කරන්න ඕනේ කියලා කියන කට්ටිය තමයි දිනන්නේ. එතකොට ඒගොල්ලෝ මේ ගෙඩිස්සු ගෙන්නනවා. ගෙඩිස් කියලා කියන්නේ කොලොනියල් ප්ලෑන් කෙනෙක්. එයා මේ ඉන්දියාවේ තැන් එහෙම ප්ලෑන් කරා. එතකොට මේ ප්ලෑනින් කියන අයිඩියොලොජි ඊට පස්සේ ආපහු බහැර ලංකාවට එන්නේ තෝ කරා. මම හිතන්නේ ඒක ප්‍රමාණවත් කියලා. තව අලුත් අය ඉන්නවද කරන්නේ? ඔව් නෑ ගෞරවිට ප්‍රශ්නේ යාට පැහැදිලි දන්න යාට සෑහීම් කරපත් වෙනවා ඒ උත්තරේට. ඔව් දර්ශන බොහොම ස්තුතියි. තව මොන හරි ප්‍රශ්න තියන අය ඉන්නවද මේ අශෝක? ඔව් මට පොඩක් සම්බන්ධ වෙන්න පුළුවන් නේද? ඔව් අහන්න ප්‍රශ්න අහන්න. උපුල් නේද? උපුල් සර් බොහොම ස්තුතියි. උපුල්ගේ මේ නෑ උපුල් ගැනත් කියන්න ඕන. උපුල් ඉතාම වැදගත් අත්දැකීමක් තියෙනවා. මේ මුඩුක්කු ගැන ප්‍රතියකුල් ලිව්වා. මේ මම හිතන්නේ මේ අනිකයට මම දැන ගැනීම සඳහා කියන්නේ උපුල් ගැන. උපුල් මුඩුක්කු ඇතුලේ ජීවත් වෙලා සහ මුඩුක්කු ගැන ඔහුගේ මේ ලේඛනිකුත් තියෙනවා. ඒක නිසා කොළඹ ගැන ඌට යම් දෙයක් කතා කරන්න පුළුවන් මම කියන්නේ. උපුල් එනම් මට මාව කනෙක්ට් කරන්නකෝ ප්ලීස්. යා. ඉස්ලාම ගොඩක් ස්තුති වන්දනා සර්ගේ දැනුම අපිට ලබා දුන්නාට දෙවෙනි එක මම මුඩුක්කු ඇසුරේ ජීවත් වුණා නෙමෙයි. අතන මම මුඩුක්කු මං ස්ලම් බෝයි කෙනෙක්. මම මගේ ජීවිතේ මේක තමයි. එතකොට ඉතින් මම ඒකෙම ඉපදිලා ඒකෙම ජීවත් වෙලා දැන් නම් පොඩ්ඩක් කොළඹින් පිට ඉන්නේ. මට තියෙන ප්‍රශ්නේ තමයි සර් කොළඹ නගරයේ තියෙන පැල්පත් නිවාස තමයි කොළඹ නගරයේ තියෙන පැරණිම නිවාස. මං කියන්නේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන. දැන් සර් මේ වැල්වත්තේ රෙදි මෝල ළඟ ගහලා තිබිච්ච බොම්බේ ස්ටයිල් එකේ ගෙවල් ටික දැන්ට අවුරුදු 3කට කලින් කැඩුවා. ඒතකොට ඒක හදලා තියෙන්නේ 1920 දී. ඒ කියන්නේ තව අවුරුදු ගිය අවුරුදු දෙනකන් තිබුණා නම් සර් ඒක විශාල වටිනාකමක් තියෙන දෙයක්. මේ නාගරික සංවර්ධනය කියන එකේදී සර් මේ මිනිස්සු මේ මුඩුක්කු වල තියෙන ගෙවල් වල තියෙන කෞතුක වටිනාකම ඒවැ තියෙන ඓතිහාසික මේ ස්වරූපය රැකගන්න කිසිම දෙයක් කරන්නේ නැහැ මේ රටේ නාගරික සංවර්ධනය කියන මිනිස්සු.
එතකොට දැන් සර් කිව්වා හරි ජින්තු පිටිය තමයි සර් මුලින්ම ඇවිල්ලා ඔය වතුවල මුඩුක්කු හැදිලා තියෙන්නේ. ඒවැ දැනුත් තියෙනවා සර් මේ අර බොම්බේ වගේ පොඩි ගෙවල් බලනකොට හොයාගෙන යනකොට මට එහෙදි හම්බුණා ඔය මලයාලම් අය එහෙම. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ සීයලා ආවහම වරාය වැඩට ආවහම ඉන්න හදලා දීපු මේ මොනවාද තනිකඩ නිවාස තමයි මේවා. හැබැයි තවමත් ඒකමයි තියෙන්නේ. තවමත් ඒ විදිහටම තියෙන්නේ. එතකොට දැන් මේ වයස සමහරක් ගෙවල් පැරණි ස්වරූපයෙන්ම 1යි 2යි තවම තියෙන්නේ. ඒ කියන්නේ දැන් අවුරුදු 100කට වඩා පරණ ගෙවල් සර් ඒවා. එතකොට මේවා කිසි දෙයක් මේ නාගරික සංවර්ධනය කියන විෂය බාර ඉන්න මිනිස්සුන්ට මේකේ අර වටිනාකමක් නැහැ. නමුත් මම කියවපු පොත්වල තිබුණා සර් දැන් ඇමරිකාවේ 5 point පළවෙනි මුඩුක්කුව මේක එතකොට ඒකේ දේවල් තව මේගොල්ලෝ ඉතුරු කරලා තියෙනවා සර්. ඒ මොකද පළවෙනි මුඩුක්කුව 5 point කියලා තියෙනවා. ඒක දැන් නැහැ සර්. 5 point. ඒක දැන් කැඩිලා ඒක මේව කරලා තියෙන්නේ. නමුත් ඒකේ අර මේ පළවෙනිම ඇවිල්ලා හිටපු අත්තරලා දාපු බිල්ඩින් එකක් අල්ලගෙනනේ මේ මිනිස්සු ජීවත් වෙන්නේ. කොළඹත් ඒ වගේ තමයි. එතකොට ඒ අල්ලගෙන පවුල් 400ක් විතර හිටපු බිල්ඩින් එකක් තවම ආකයිස් කරලා තියෙනවා ඇමරිකානු රජය. මේ නිව්යෝක් නගර සභාව. ඊළඟට ඒගොල්ලෝ ලොකු බෝක්කුවක් යට ජීවත් වෙලා තිබුණා ගොඩක් කට්ටිය. ඒ බිත්තිවල ඇඳපු චිත්‍ර පවා එහෙමම තියලා තියෙනවා සර්. එක එක කුණුහරුප චිත්‍ර. හැබැයි සර් වැඩේ වෙලා තියෙන ලංකාවේ නාගරික සංවර්ධනයේදී මේ මුඩුක්කු පැල්පත් ඇතුලේ තියෙන මේ ඓතිහාසික වටිනාකමක් තියෙන මේ දේවල් වලට කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ. ඒකට හේතුව මම නිකන් සරලව කියන්නම් සර්. ඒකට හේතුව මේ මොරටු විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාගෙන එන බොහෝ දෙනා මේ කොළඹට අදාළ මිනිස්සුන්ට මේ ඔක්කොම පිටින් එන අය. ඒගොල්ලෝ හැමතිස්සෙම මුඩුක්කු සහ කොළඹ දකින්නේ කරුමක්කාරයෝ මහ ජරා තැන් මේවා විනාශ කරන්න ඕනේ ඔය මානසිකත්වයේ ඉන්නේ. ඒතර මම පොඩි ස්ලම් කියලා පත්තරයකුත් කරනවා. එතකොට මේ ඒකේ මම ඉස්සල්ලාම ලිව්වෙත් මේ ජින්තු පිටිය ගැන. මොකද කොළඹ නගරයේස වාර්ගික එකමුතුව තියෙන දැඩිම ප්‍රබලම තැනක් තමයි ජින්තු පිටිය. ඒකේ මුස්ලිම් මිනිස්සු ඉන්නවා, දෙමළ මිනිස්සු ඉන්නවා, සිංහල අය ඉන්නවා, රෝමන් කැතලික් ඉන්නවා, ක්‍රිස්තියානි ඉන්නවා, හින්දු ඉන්නවා, සක්කිලි ඉන්නවා, හැම ජාතියෙම ඉන්නවා. කොච්චර එකමුතුවක් තියෙනවද කියනස කොළඹ නගර සභා ඡන්දෙදී ඒ ඡන්දෙන් දිනවන්නේ සිංහල බෞද්ධයෙක් වර ඔක්කොම එකතු වෙලා. මොකද එයා මේ මුඩුක්කුවක කොල්ලෙක්. මේ තුෂාර මන්ත්‍රීතුමා කියලා මංජු කියලා කියන්නේ මිනිහා දැනුත් ඉන්නේ. එයාගේ අම්මගේ පුංචි ගෙදරක ඉන්නේ. එයා දැනුත් ඉන්නේ. මේ දැන් ගියත් එයා ඉන්නේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ අපිට වැඩක් නැහැ ආනම්බනම් පක්ෂ අපේ ගමේ එක අපි දිනවන්න ඕනේ. එතකොට මේ එහෙ දැනුත් ඉන්නවස අවුරුදු 97ක අම්මා කෙනෙක් සීලවතී අම්මා කියලා ඔය ඒයි ගුණසිංහත් එක්ක පුංචි කාලේ අවුරුදු 5 6 වගේ කාලෙදී ඔය කැන්නසිං ගියාලු කොළ අරගෙන පිටිපස්සේ. එයා විශාල විස්තරයක් මහත්මා ගාන්ධි ආපු ඒවා මේ ඔය ඉස්සර වරායේ තිබිච්ච හැටි ඔය එක තාප්පයක් අද මම අහන්නේ සර් මේ මොකක්වත් නැද්ද මේ ලෝකේ urban development උගන්වන එකකදී මේ නාගරික පුරාවිද්‍යාව ගැන මොකක් හරි දෙයක් නැද්ද සර් ලෝකේ පාඩම එක පාඩමක්වත් නැද්ද මේවා ඇතුලේ? thank you sir. හොඳ උපුල් මේ ඔක්කොටම ඉස්සෙල්ලා මට පොඩ්ඩක් කනෙක්ට් කරන්න like මොකද මම හරි සතුටුයි සබ්ජෙක්ට් එක ගැන. හරි හරි. ඒක එතකොට මේ ඔයා අහන ප්‍රශ්න කියන්නේ ඔයාට තියෙන දැනුම මට නැහැ. හරිද ගොඩක් දේවල් ගැන එතකොට thank you sir. ඒක කියන්නේ අපි ඔක්කොමලටම තියෙන විවිධාකාර දැනුම්නේ. ඒ කියන්නේ අපි ඒවා ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. අපි ඒවා පාවිච්චි කරන්න ඕනේ. මට ඇත්තටම ඒක නැහැ. නමුත් ඔයා අහන ප්‍රශ්නයට පොඩි දෙයක් මට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇමරිකාවෙත් ඉතිහාසය කියන එක ගැන එච්චර ඉන්ට්‍රස්ට් එකක් තිබුණේ නැහැ 200 වෙනි සංවත්සරය වෙනකම්. අමරිකාව කියන්නේ අලුත් රටක් නේ. like එක විදිහකට කියන්නේ අලුත් කියලා කියන්නේ මම කියන්නේ මොඩර්න් ඇමරිකාව. මේකේ හිටපු මිනිස්සු කොහොම මාර්ජිනලයිස් කරලානේ තියෙන්නේ. මේ එතකොට ගිය සතවර්ෂයේ 1960 ගණන් වෙනකොට ලොකු චේන්ජ් එකක් ආවා. අර ගෞරි කිව්වා වගේ මේ ජෙන්ට්‍රිෆිකේෂන් කියලා ඒකට එක්තරා විදිහකට ගන්න පුළුවන්. නමුත් ඒ ජෙන්ට්‍රිෆිකේෂන් තීසිස් එක වැදගත් වෙන්නේ ඊට පස්සේ මේ urban renewal කියලා. urban renewal කියලා කියන්නේ තියෙන ඒවා කඩ අලුත් ඒවා හදනවා. දැන් චීන කරානේ මේ පෞගිය දශක කිහිපයක් ඇතුළත. ඒ වගේ එහෙම කර යනවා. එතකොට ඒකේ කට්ටියක් ඉදිරිපත් වෙලා සටනක් කරා. සටනක් කරලා ඉවරලා එතෙන්දී තිබුණා කරුණ ඒ කියන්නේ ඒක අපිට ඒක දෙපැත්තකින් බලන්න. එක පැත්තකින් historic preservation කියලා එකක් තිබුණා. ඒ historic preservation කියන එක හැම ඩිස්කෝස් එකක්ම තියෙන අන්තිමදී එලීට් විදියටනේ.
දැන් ලංකාවේ නම් තියෙන එලිට් සහ යුරෝපියන් විදියට. හරිද? එතකොට ඒ එලිට් එක තියෙනකොට ඒගොල්ලෝ හිස්ටොරික් ප්‍රිසර්වේෂන් කරේ පැරණි බිල්ඩින්ග්ස්, ඒ කියන්නේ ලස්සන සුදු බිල්ඩින්ග්ස්. ඒ කියන්නේ අර අපි වයිට් හවුස් එක දැක්කම දකින්නේ ඒ වගේ බිල්ඩින්ග්ස්. ඒතර ඒ විදිහේ ඒවා පල්ලෙහා ඔක්කොම තියෙනකොට ඒවා තියන්නේ මේ වහල් හිමියන්ගේ බිල්ඩින්ග්ස් උගක් වෙලා. ඒතර මේ වහල් හිමියන්ගේ බිල්ඩින්ග්ස් කන්සර්ව් කරපුවම ඒකෙන් කන්සර්ව් වෙන්නේ සුදු පිරිමින්ගේ ඉතිහාසයක්. ගෑනුත් නැහැ. ගෑනුන්ට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බලයක් තිබුණෙත් නැහැ මේ රටේ 1960 ගණන් වෙනකම්. එතකොට මේ අනිත් මෙයාත් නැහැ. එතකොට ඊට පස්සේ කට්ටියක් මේ ලොකු සටනක් ගෙනිච්චා. ඒ කට්ටිය ගෙනිච්චාගේ වැඩි හරියක් ඉතින් සුදු ඉන්නවා ඒකේ. කල් සුදු ભેදයක් කියලා කියන්න බෑ ඒකට. මේ එතකොට ඒ ගේල් ඩුබ්‍රෝල එතකොට ඩෙලොරස් හේන්ලා අරගොල්ලෝ මේගොල්ලෝ සටනක් ගෙනිච්චා. මේ අර රෙජිස්ටර් එකට දාන්න තවත් දේවල්. දැන් ඒව දානකොට ඒක කියන්නේ අපි අත්‍තරම කන්සර්ව් කරන්නේ ඉතිහාසයද නැත්නම් බිල්ඩින්ග්ද? එතකොට අර ඉස්සෙල්ලා තිබිච්ච එකේ අර ඔයා කියන්න වගේ පිටින් ආපු අයට මේක දකින්නේ මුඩුක්කක් විදිහට එහෙම කියලා කියනකොට අපි දකිනවා බිල්ඩින් අර ලස්සන බිල්ඩින්. එතකොට අපි බිල්ඩින්ග්ස් කන්සර්ව් කරමු. එතකොට මේ බිල්ඩින්ග්ස් කන්සර්ව් කිරීම හරහා තමයි අපි ඉතිහාසය කන්සර්ව් කරන්නේ. එතකොට බිල්ඩින්ග්ස් කන්සර්ව් කිරීම හරහා ඉතිහාසය කන්සර්ව් කරනකොට වෙන්නේ සුදු පිරිමින්ගේ ඉතිහාසය තමයි කන්සර්ව් වෙන්නේ. නැත්නම් බලවත් කට්ටියගේ ඉතිහාසය විතරයි කන්සර්ව් වෙන්නේ. එතකොට මේගොල්ලෝ කිව්ව එහෙම නෙමෙයි. දෙවැනි ලෝක යුද්ධ කාලේ ජපාන් රටේ ජපනීස් ඇමරිකන්ස්ලාව කැම්ප් එකකට දැම්මා. මේ එතකොට මේ කැම්ප් එකට දැම්මාම මේ කැම්ප් එකත් අපේ ඉතිහාසයේ කොටසක්. දැන් අපි කියන්නේ දැන් LTT එක කියලා කියන්නේ ඉතිහාසයේ කොටසක්. හරිද? එතකොට ඒ විදිහට ගත්තාම දැන් ඉතිහාසය හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. හොඳද නරකද කියලා අපි තෝරනවද? බලවත්ද නොබලවත්ද කියලා අපි තෝරනවද? නැත්නම් අපි ඉතිහාසයේ වැදගත් සම්දිස්ථාන රැකෙන විදිහට කරනවාද? ඒ කියන්නේ මෙහි දැන් මාටින් ලූතර් කිං, එතකොට රෝසා පාක්ස් ඒගොල්ලෝ ලොකු සටන් කරලා තියෙනවා මෙහි මේ අප්‍රිකානු ඇමරිකානු ජනතාව වෙනුවෙන් සහ ස්ත්‍රීන් වෙනුවෙන් සටන් කරපු අය ඉන්නවා. ඒගොල්ලෝගේ තනුත් මෙයාගෙන. ඒතකොට ඉතිහාසයේ වෙන විදිහකට මෙයා වෙන්නේ. ඒ කියන්නේ අපි මිනිස්සුන්ගේ පැත්තෙන් බලනවද ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා අපි කන්සර්ව් කරනවද නැත්නම් අපි බිල්ඩින් වල පැත්තෙන් බලනවද කියන්නේ. මට ඒ ටික විතරක් ඔයාලට කියන්න පුළුවන්. මේ මම හිතන්නේ ඔයා කියන එක ඉතාම වැදගත් මගේ සිතිවිලි වලට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සර්. බොහොම ස්තුතියි. අපි කතා කරමු. හරි සර්. කතා කරමු. දර්ශන මම ප්‍රශ්න දෙකක් දැම්ම වෙලා තිබුණොත් ඒ දෙක ගන්න සාකච්ඡාවට පුළුවන් විතරයි. ඔව් මේ කල්ප ඔයාගේ ප්‍රශ්නෙට කලින් තව ඊට කලින් අහපු ප්‍රශ්නයක් තියෙනවා මම ඒක රේස් කරලා ඊට පස්සේ මේ ඉන්බොක්ස් එකේ තියෙන ඊට පස්සේ අපි ඊළඟ තව ප්‍රශ්න තව කෞශල්‍යය ඉන්නවා තව කීප දෙනෙක් ඉන්නවා හෑන්ඩ් රේස් කරලා මම හිතන්නේ මේ සුසිල් ළමා හේවා එතුමා මම හිතන්නේ නගර නිර්මාණය සම්බන්ධයෙන් සෑහෙන අත්දැකීම් තියෙන කෙනෙක් එතුමා ප්‍රශ්නයක් අහලා තියෙනවා I think museum building in Colombo is more on to Italian architecture style of Palladian than Georgian. මම හිතන්නේ ඔබ මේ ප්‍රොෆෙසර්ට ඒක උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. මොකද මම හිතන්නේ අර අපි මේ මියුසියම් එක ගැන කතා කරපු එකත් එක්ක ඒ කතිකාවත් එක්ක ඒක තව වැදගත් ප්‍රශ්නයක් වෙන්නේ. මම හිතන්නේ ඒක ගැන ඩිබේට් එකක් කරන්න පුළුවන්. ආකිටෙක්චර් මොකද්ද කියන එක ඒක ප්‍රශ්නයක් නෑ. මමත් ආකිටෙක්ට් කෙනෙක්. ඉතින් මට තේරෙනවා ඒක. ඒ කියන්නේ මම ඒක බාර ගන්නවා. ඒ රෙස්පොන්ස් එක. ඉතින් ඒක මම හිතන්නේ කොහෙන්වත් යන්න බෑ. මොකද අන්තිමේදී බ්‍රිටිෂ්ලා අධිරාජ් කියන්නේ බ්‍රිටිෂ්ලා බලයට එනකොට ඒගොල්ලෝ ගන්න ආකිටෙක්චර් එක රෝමන් ආකිටෙක්චර් එක. හරිද? ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් අන්තිමේදී ඉතිහාසය ගත්තොත් එමේ ඉතිහාසයේ තියෙන ක්ලාසිකල් පීරියඩ් ඊට පස්සේ මිඩීවල් පීරියඩ් එහෙම නැත්නම් බ්ලැක් ඩෙත් අර එහෙම වෙන පීරියඩ් එකක්. ඒ කියන්නේ ඊටාම නරක කාලයක්. හරිද? ඊට පස්සේ රෙනසාන්ස් කියලා කියන්නේ නැවත ඉපදීම. රෙනසාන්ස්. එතකොට ඒ මොඩර්නිටි කියලා කියන්නේ අපි එතනට ආවා කියන එක. ඒතර ඒගොල්ලෝ අතන ඉමේජ් එක ගන්න රෝමන් එම්පයර් එකෙන්. නමුත් ඒ රෝමන් එම්පයර් එකෙන් ගත්ත ඉමේජ් එක කියන්නේ ඉතිහාසය කියන එක තනිකර ඒ විදිහට හදපු එකක්. හරිද? එතකොට ඒ රෝමන් ඉමේජ් එක ගන්නකොට ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි රෝමන් ඉමේජ් එක එකතරා වෙලාවක් යනකොට රෝමන්ස්ලා කියලා කියන්නේ අධිරාජ්‍යවාදීනේ. දැන් ඉන්දියාවේම හදනකොට ඒගොල්ලෝ රෝමන් විතරක් නෙමෙයි මෝගල් එකත් එකතු කරලා හදන්නේ. ඒ කියන්නේ තනි ආකිටෙක්චර් එකක් හදන්නේ නැහැ.
එතකොට අපි දැන් ආකිටෙක්ස්ලා එක පොලිටිකලි නියුට්‍රලයිස් කරලා ඉවරලා කතා කරනවා මේක නියෝ ක්ලාසිකල් කියලා. නියෝ ක්ලාසිකල් කියලා කියන්නේ පරණ ක්ලාසිකල්. ක්ලාසිකල් කියලා කියන්නේ රෝමන් සහ ග්‍රීක් අරම තිබිච්ච එක. දැන් මෙතන රෝමන් ග්‍රීක් අතරත් අර්බුදයක් මේ සටනක් තියෙනවා. මොකද දැන් ඇමරිකාවේ එහෙම කැමති නැහැ රෝමන් කියලා කියන්නේ. මොකද ඇමරිකාව කියන්නේ අපි රිපබ්ලික් එකක් කියලා. අපි රිපබ්ලික් එකක් වුණාම අපි කනෙක්ට් වෙන්නේ ග්‍රීසියට. මේ රෝමේට නෙමෙයි කියලා. මත අන්තිමේදී ඔය ආකිටෙක්චර් එච්චර ලොකු මේ දැන් අපි දුරින් ඉඳලා බැලුවොත් අපි බලන පැත්තකින් ඉඳලා බැලුවොත් එච්චර ලොකු වෙනසක් නැහැ. ඒක නිසා ඒ කියන කතන්දරේ ආපු ප්‍රශ්නය ගැන මම හිතන්නේ සතුටුයි මං එහෙම ආපුක හොඳයි මේ ඒක ගැන ඇනලයිස් කරන එකත් හොඳ දෙයක් නමුත් මම හිතන්නේ මගේ පොයින්ට් එක ඊට වඩා පොඩි වෙනස් එකක් පොයින්ට් එක තමයි බ්‍රිටිෂ් බිල්ඩින් එකක් ඇතුලේ ශ්‍රී ලංකන් කල්චර් එක මොකද මේ කල්චර් එක කියන එක මැරිච්ච කල්චර් එකක් ඒ කියන්නේ දැන් අපි දැන් මේ පරණ තිබිච්ච කල්චර් එකක් දැන් බලන්න යනවා හරිද ඒ කියන්නේ අපි නරඹන්න වෙනවා ඒ කියන්නේ විදේශිකයින් ඇවිල්ලා බලනකොට ඒකටත් එක්ක තමයි මේක හදන්නේ නමුත් ඒක දැන් ඒක එන්ටර්ටේන්මන්ට් එකක් ඒක නරඹීමක් කරලා සම්පූර්ණයෙන් ඒක ඉතිහාසය පරිවර්තනය කරනවා හරිද ඒතර මම හිතන්නේ මගේ පොයින්ට් එක කරේම ඒකටයි yeah so it's good you know like ඒ කතිකාව මම හිතන්නේ ඒක කරගෙන යන්න ඒ මොන වගේ ආකිටෙක්චර් එකක්ද ඔව් මම දැන් පැහැදිලි ඒ උත්තරය මේ කල්ප ඔයා ප්‍රශ්න ඉදිරිපත් කරනද නැත්නම් මම කියවන්නද ඉන්බොක්ස් එකේ තියෙන ඔයාලට කියවන්න පුළුවන් දර්ශන නේද ඒක පැහැදිලි මට කියන්න පුළුවන් හරි ඔව් කල්ප රාජපක්ෂගේ ප්‍රශ්නය කළු සහ සුදු බෙදීම ගැන තවත් දැනගන්න කැමති එකක් පළවෙනි ප්‍රශ්නය කළු සහ සුදු බෙදීම ගැන දෙක මහාචාර්ය නිහාල් කියපු පරිපූර්ණ ධනවාදය කියන අදහස ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතුයි මම හිතන්නේ මහාචාර්යතුමාගෙන් දැනගන්න කැමති යුරෝපියානු පරිපූර්ණ ධනවාද මොන විදිහටද ලංකාව වගේ රටවල පරිපූර්ණ නොවන ධනවාදයක් ප්‍රතිනිෂ්පාදනය කරේ විශේෂයෙන්ම මානව අවකාශය ඇතුලේ ප්‍රාග්ධනය පමණක් නිෂ්පාදනය වන ජීවිතය නිෂ්පාදනය නොවන අවකාශ නිර්මාණය මම පොඩ්ඩක් ස්ක්‍රෝල් ඩවුන් කරගන්න ප්‍රශ්නයක් වෙනවා අවකාශ නිර්මාණය කරේ රයිට් ඕකේ අවකාශ නිර්මාණය කරේ කොහොමද කියන එක මේ මොහොතේ නිර්මාණය වන ප්‍රාග්ධන අවකාශ උණු උණුවේම ගෝලීය ප්‍රාග්ධනයට දායක වෙන දානයක් විදියට දෙන වාතාවරණයක් ඇතුලේ මේ ප්‍රශ්නයට ප්‍රවේශනයක කාලින දෙයක් විදිහට මම හිතනවා අපිට ගැන ඔබතුමාගේ අදහස මම මෙහෙම දෙයක් කියන්නද මමත් ඉතාම කැමති ප්‍රශ්නයක් මේක කළු සුදු බෙදීම ගැන තවත් දැනගන්න කැමතියි මම හිතන්නේ ධනවාදය ගැන මම හිතන්නේ ඩිස්කෂන්ස් හරි ලොකු ඩිස්කෂන්ස් ඒක නිසා මේ කල්ප මගෙත් එක තරහ වෙන එකක් නැහැ කියලා මම හිතනවා අපි දැනට වෙන තියෙන මේකට අදාළ ප්‍රශ්න ටිකක් කතා මේ කතාව මේක ඉතාම වැදගත් දෙයක් මොකද ධනවාදය කියලා කියන එකත් එක ඩෙෆිනිෂන් නැහැ you know like I mean එතකොට දැන් මම යුරෝපියන් කියලා කියන කැලලකුත් ඒකට ඇඩ් කරලා තියෙනවා you know like එහෙම ඇඩ් කරපු තව කට්ටිය ඉන්නවා එතකොට තව විවිධාකාර විදි වලට තියෙනවා ඉතින් මේ තැන්ක්ස් කල්ප ප්‍රශ්නෙට අපි බලමු මේක කොහොමද මන් දන්නේ කියන්නේ කොච්චර අවකාශ තියෙනවද කියලා මේ දර්ශනතම අපි දෙමු ඩිසයිඩ් කරන්න අන්තිමේදී ඔව් අපි ඒක වෙලාව දිනුවා අපි ප්‍රශ්නේ සාකච්ඡාට ගමු ඔව් ඕකේ කළු සහ සුදු නගර කියන බෙදීම පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් හොඳයි කොළඹ ඕකේ ඒක පොඩ්ඩක් පුළුවන් නම් තමයි කැමති ටොපික් නෑ thanks I mean මෙහෙමයි දැන් colonial urban development ගැන මුලින්ම ලියලා තින්නේ ඇන්තනි කිං you know ඇන්තනි කිං ලියනවා colonial urban development කියලා පොතක් ලියන 1974 හැම දෙයක්ම මම හිතන්නේ ගොඩාක් දේවල් වෙනස් වුණා 70 ගණන් වල විශේෂයෙන්ම මම හිතන්නේ 60 ගණන් වල ඇතිවෙච්ච ලෝක වෙනස්කමත් එක්ක ඇතිවෙච්ච අලුත් knowledge එක කියලා ඒ knowledge එක ඇතුලේ එනවා interdisciplinary studies කියලා එනවා මොකද ඉස්සර තිබුණේ විෂන් සම්බන්ධ ස්ටඩීස් නේ එතකොට ඒවා එනවා එතකොට මාක්සිස්ට් අයිඩියාස් එනවා urban studies වලට ඒ කියන්නේ හාවි අර එහෙම ගේනවා මහා විශාල වෙනසක් වෙනවා ඒ වෙනසේ එක ඒ කියන්නේ කැපිටලිසම් තේරුම් ගන්න පුළුවන් රටවල් වල ඉන්නේ මේ ලෝකෙන් කියලා තේරුමක් එකක් එනවා ඒ වගේ ගොඩක් දේවල් එනවා ඒ අතරතුරේ ඇන්තනි කිං ලියනවා පොතක් colonial urban development කියලා ඒක ලියන්නේ ඩෙල්ලි ගැන මට එයාගේ මේ ඒ මහත්මයා මට කිව්වා ඒ මහාචාර්යතුමා
එයා ඉන්දියාවට එයා ආපුවම එයා උගන්නන්න ආව ඉන්දියාවට මේ IIT එකේ උගන්නන්න ආපුවම එයා බැස්සහම ඉන්දියාවේ ඩෙල්ලි වල එයා කෙනෙකුට අතට දුන්නා කියලා. එයා කෙනෙකුට අතට දුන්නා මේ මිනිස්සයා ආචාර්ය කරා කියලා. එතකොට එයා කියනවා දැන් ඒ මම හිතන්නේ අපි රිෆ්ලෙක්ට් කරන එක හොඳ අපි කරන හැම ක්‍රියාවක්ම අපිට රිෆ්ලෙක්ට් කරලා අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අපෙන්. එතකොට එයා කියනවා ඒ ග්‍රීටින් එක කවදාවත් ඉවරු සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එයා තේරුම් ගත්තා කියලා ඉන්දියාවට බැස්සට පස්සේ දැන් එයා නැහැ කියන හැම දෙයක්ම එයා කියලා. ඒ කියන්නේ දැන් එයා එක්තරා විදිහකට මම හිතන්නේ මාක්සිස්ට් අදහස් දරුවා කියලා තමයි මම හිතන්නේ එයා මාක්සිස්ට් කියලා කෙලින්ම මේ ගැන කතා කරන්නේ නම් එයා පාවිච්චි කරනවා. ඒතර එයා මාක්සිස්ට් කෙනෙක් ඒතිස් කෙනෙක් එයා ආගමක් අදහන කෙනෙක් නෙමෙයි. එතකොට අර මේ කියලා ඒ මොකක් හරි එයාගේ ඩෙන්ටිටි එකක් තිබුණානේ අපි ඔක්කොමටම තියෙනවානේ මේ අන්‍යතාවය. එතකොට එයා ඒක ගිහිල්ලා බැහැලා ඉවරලා එයා කියනවා මම නැහැ කියලා හිතපු හැම දෙයක්ම මම කියලා තේරුණා කියලා. ඒ කියන්නේ දැන් මේ මනුස්සයා ගිහිල්ලා බැහැලා මේ මනුස්සයා මස් කනවනේ. ඒතිස් කෙනෙක් වුණත්. එතකොට දැන් අන්තිමට මේ ට්‍රැඩිෂන් එක එන්නේ කොහෙන්ද? you know. එතකොට ඉන්දියාවේ මිනිස්සු එතන ගිහිල්ලා වාඩිනම් මස් කන්නේ නැහැ. එතකොට අතට දෙන්න. හරි මේක. එතකොට මේක අන්තිමේදී මේ බෙදීම එක විදියකට හරාකයිස් කරලා බෙදනවා මේ කියන්නේ තනිකර අර ඩිස්කෝස් එක හදන්නේ සුදු මිනිස්සුන්ගේ වැදගත්කමටනේ. ඒ කියන්නේ දැන් අන්තිමේදී දැන් ලෝකෙම බෙදනවා කළු සුදු බ්‍රවුන් අර මේ කියලා ඒ විදිහට බෙදනවා. එතකොට දැන් දැන් ඉංග්‍රීසියෙන් මම පාවිච්චි කරොත් self and the other කියලා ඩිස්කෝස් එකක් තියෙනවා. දැන් හුඟක් වෙලාවට නේටිව්ස්ලා ඉන්නේ නිකන් මට මෙතන කියවන්න බෑ ඒක මේ ඒ කාලේ තිබුණ ජියෝග්‍රැෆිකල් ඩිටර්මිනිසම් ජියෝග්‍රැෆි පොතක් කරගෙන බැලුවොත් මම හිතන්නේ ලෝක යුද්ධයෙන් පස්සේ ජියෝග්‍රැෆි පොතවල තියෙනවා මේ යුරෝපියන්ස්ලා කොහොමද මේ non යුරෝපියන්ස්ලාට වඩා දියුණුවත් වෙන්න කියන එක. ඒ දියුණුවත් වෙන්නේ මේ ඒකට වෙන්නේ කොහොමද කියන එක නෙමෙයි ඒක assume කරලා නමුත් ඒකට හේතු මොකද කියලා. දැන් ට්‍රොපික්ස් වල ඉන්නකොට ඒක භූගෝල පොතේ කෙලින් කියන මම එවන්නම් ඕන්නම් කට්ටියට මේ the savages in the tropics හරිද savages in the tropics ඒගොල්ලන්ට ඕනේ කරන්නේ ඒගොල්ලන්ට මේ ආහාර වවන්න ඕනේ අත දාලා කඩාගෙන කන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරමට පළතුරු එළවලු අරම හැමදේම තියෙනවා. නමුත් ඒ යුරෝපයේ තියෙන ක්ලයිමේට් එකට ටෙම්පරේට් ක්ලයිමේට් එක කාලයක් සීතල වෙනවා. ඒ නිසා තමුන් ඉගෙන ගන්න ඕනේ තමුන් හම්බ කරන දේ පැත්තකින් තියලා ඒ මැනේජ් කරන්න. ඒ මැනේජ් කිරීම අරම ඉගෙන ගන්න ගමන් තමයි ඒගොල්ලෝ සමාජ කියන ඒවා හදන්නේ communities societies you know රජයන් මේ ඔක්කොම හදන්නේ ඒ දියුණුවත්ම මිනිස්සු එන්නේ මේ ටෙම්පරේට් ක්ලයිමේට් එක. අන්තිමට ඒක ජියෝග්‍රැෆික් ඩිටර්මිනිසම්. ඒ කියන්නේ භූගෝලයෙන් තමයි තීරණය වෙන්නේ මිනිස්සුන් කොයි මිනිස්සු දියුණු කියලා. හරිද? එතකොට ඒක තියෙනවා. එතකොට ඒගොල්ලෝගේ අතරේ තියෙනවා තව දැන් ඒගොල්ලෝ යුරෝප් ලංකාව මේ ආසියාවට එනකොට ඒගොල්ලෝගේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ උෂ්ණත්වය වැඩි වෙනකොට ඒගොල්ලෝ හිතන්නේ මේක මේ නරක තැනක් කියලා ජීවත් වෙන්න. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන්ට උණ කියලා. හරිද? එතකොට ඊළඟට ඒගොල්ලෝගේ ඒතර ජර්ම් තියරි අර මේ එන්නේ ඉස්සෙල්ලා ඒගොල්ලෝ හිතනවා දැන් මේ කළු මිනිස්සු ගාව තමයි ලෙඩ තියෙන්නේ කියලා. ඒ ලෙඩ තියෙනකොට ඒ ලෙඩ සුදු මිනිස්සුන්ට හැදෙන එක වළක්වන්න ඒව ගේන්නේ එක කාලෙක ඒ මිනිස්සුම අයින් කරනවා. එක කාලෙක මේ ඒව ගේන්නේ මදුරු. ඒ මදුරුව ගේනකොට දැන් ඔය ඩකා අප්‍රිකාවේ ඩකා වල එහෙම තියෙනවා අඩි 50ක් දුරින් තමයි සුදු මිනිස්සු ඉන්නේ කළු මිනිස්සුන්ට වඩා. ඒ අඩි 50ක් දුරින් ඉන්නේ මදුරුවෙකුට දවසකට යන්න පුළුවන් අඩි 50යි. දැන් ඔය ජර්ම් තියරි කාවට පස්සේ ගොඩක් වෙනස් වෙනවා. හරි එහෙම. නමුත් මම කියන්නේ එතකොට ඉතින් සෝලා තොප්පි. එතකොට මේ අවුව හොඳ නැහැ. මේ සෞඛ්‍යයට. ඒක නිසා තමයි ඒගොල්ලෝ සෝලා තොප්පි එක හදන්නේ. හරිද? ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ එක තනිකර වෙන් කරනවා. ඒ කියන්නේ පාලකයෝ සහ පාලිතයෝ. නමුත් මේක අර ඕමි බබා හැම අතරම පස්සේ කාලෙක ලස්සනට තේරුම් කරනවා මේක එහෙම නිකන් වෙන් කරන්න බෑ. ඒ යුරෝපියන් ක්‍රමයකට අපි හිතුවට වෙන් කරන්න පුළුවන් කියලා වෙන් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ අනවශ්‍යයි නමුත් අවශ්‍යයි. ඒ මිනිස්සු වැඩ කරන්න බෑ. මිනිස්සු ළඟට එන්න බෑ වැඩ කරන්න. ඒතර කළු මිනිස්සුන් අවශ්‍යයි නමුත් අනවශ්‍යයි. නමුත් මේක ඇත්තටම බිත්තියක් ගහලා වෙන් කරනවා. එතකොට මුලින්ම දැන් පෘතුගීසින් වෙන් කරනකොට වෙන් කරන්නේ සතුරා කියලා. එතකොට ඒකවල කොටුවක් ගහගෙන වෙන් කරනවා.
එතකොට මේ මිනිස්සු බයයි. ඒ කියන්නේ මිනිස්සු මේ මිනිස්සුන්ට ගහයි අර මේ කියලා. එතකොට සිංහල ලස්කාරෙන් කියලා පෝස්ට් එකකුත් ඉන්න එහෙම ඉන්නවා. නමුත් අත්තන බ්‍රිටිෂ්ලා හැම එනකොට තනිකරම ජාතිවාදී. ඒ කියන්නේ ඒ ජාතිය තමයි දියුණුව. ඒගොල්ලෝ ස්විමින් පූල් එකක් හදනවා. ඒ ස්විමින් පූල් එකට කළු මිනිස්සුන්ට එන්න එපා කියලා කියනවා. ඒතර ඒ කළු මිනිස්සු කියලා ඔතනදි කියන්නේ කළු සිටියෙක් කියලා ලංකා මිනිස්සු. නමුත් ඔය සිටි එක හැම තැනම තියෙනවා. ඩෙල්ලි වලත් තියෙනවා, ඩකා වලත් තියෙනවා, හොංකොං වලත් තියෙනවා. මම හොංකොං වල ජීවත් වෙලා තියෙනවා. ඒ හොංකොං වලත් තියෙනවා ඒ චයිනීස් මිනිස්සු. ඒතර ඒගොල්ලෝ අන්තිමේදී ඒක අර පහළට දාලා අනිත් මිනිස්සුන්ව සලකන්නේ ඒ මිනිස්සු අසුද්ධයි. ඒ මිනිස්සු දැන් අපි මාරු විදිහට කල්පනා කරන්නේ අපි තරම් සුද්ධ මිනිස්සු නෑ වගේ. නමුත් ඒ මිනිස්සු මේ කිලිටි. එතකොට ඒ මිනිස්සු ගාව තමයි ලෙඩ තියෙන්නේ. එතකොට දැන් අත්තම බවුසර් එකකින් එනවා වතුර අරගෙන ඒවක සෝදන්න. දැන් හොංකොං වල එහෙමත් එක තියෙනවා. ඒ හැමදාම උදේට කොලොනියල් මියුනිසිපැලිටි එකෙන් බවුසර් එකකින් ඇවිල්ලා මේක සුද්ධ කරනවා. එතකොට ඒක බෙදලා තියෙනවා. ඒ බෙදුවට පස්සේ ඒ බෙදීම අත්තම අන්තිමට ගත්තොත් එහෙම පොලිටිකල් ඉකොනොමි පැත්තකින් එහෙම ගත්තොත් එහෙම බල ආයතන ඔක්කොම තියෙන අර පැත්තේ. හාබර් එක. එතකොට ගවර්නර්ස් හවුස්. එතකොට මිලිටරි එක. එතකොට ඒ සියලුම බල තියෙන්නේ අර පැත්තේ. මේ පැත්තේ තියෙන්නේ කර්ණවෑමියෝ, එතකොට සපත්තු හදන මිනිස්සු. එතකොට එහෙම කට්ටිය තමයි මේ පැත්තේ. දැන් බ්‍රිටිෂ්ලා එනකොට බ්‍රිටිෂ්ලා ඒක ඊටත් වඩා තද බල ලෙස මේ ඇපාතයිඩ් කියලා කියන්නේ කළු සුදු ભેදය කියන්නේ වෙන් කිරීම. ඒගොල්ලෝ බ්‍රිටිෂ් ආයතනකට වෙන කාවත් තියාගත්තෙත් නැහැ. එතකොට ඒ පෘතුගීසින්ගේ සහ ලන්දේසින්ගේ පැවතෙන මිනිස්සු කොටුවෙන් එළියට දැම්මා. එතකොට ඒගොල්ලෝ කරේ අර ලංකාවේ කියන්නේ බ්ලැක් සිටි කියලා කියන්නේ බ්ලැක් සිටි එකේ හිටපු ඒ කියන්නේ මේ ක්‍රමානුකූලව අල්ලගෙන හිටපු මිනිස්සුන්ව තල්ලු කරා. එතකොට තමයි අලුත් කඩේ හැදෙන්නේ. අලුත් කඩේ කියන්නේ තවත් එහාට දාන්න. එතකොට ඒ අර ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ෆෝට් පෙටා අවුටර් පෙටා කියලා. තුන් පාර්ශවයකට හැදෙනවා. හරිද? කල්පට තව එක ප්‍රශ්නේ පැහැදිලිද? එහෙම නැත්නම් තව මේක තවමයි දැන් ප්‍රශ්න දෙක තුනක් තියෙනවා මතුවෙලා. නෑ බොහොම ස්තුතියි ප්‍රොෆෙසර්. ඒක බොහොම අපිට ඉන්ෆෝමේටිව්. මම හිතන්නේ ඒක ගැන වෙනම සංවාදයක් කරලා යන්න පුළුවන් නේද? ඒක මාර මේ ඉන්ෆර්මේෂන්ස් ගොඩක් ඉගෙන ගත්තේ. බොහොම ස්තුතියි. හරි මේ කෞශල්‍ය තිබුණා නේද වගේ ප්‍රශ්නයක් කෞශල්‍ය ඉන්නවද? මම මේ ඒ වෙලාවේ මම ඇත්තටම අත ඉස්සුවේ මේ උපුල් මහත්මයා කියපු අදහසත් එක්ක මොකද ඒක ඉතාමත් වැදගත්. මම මේ වෙලාවේ පිටකොටුව ගැන හදාරමින් ඉන්නවා. එතකොට එතුමාගේ අදහස මතුවෙච්ච එක මට ඉතාමත් වැදගත්. කතාව ඉවර වෙන කලින්ම මම මොබයිල් නම්බර් එකත් හොයාගෙන මේ Facebook රික්වෙස්ට් එකකුත් දාලා තියෙන්නේ. මේ මොකද මේ ඒකෙදි අර මම හිතන්නේ ඒකෙදි ප්‍රොෆෙසර් උත්තරේ يعني යා පැහැදිලිව උත්තරයක් දුන්නා. හැබැයි මට අත්දැකීමක් එක්ක ඒක ෂෙයා කරන්න ඕන වෙච්ච නිසා තමයි මම කතා කරන්න හිතුවේ. අර මේ අපි මේ ඉතිහාසය විදිහට අපි මේ බිල්ඩින්ද ආරක්ෂා කරන්න යන්නේ. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ඉතිහාසයද ආරක්ෂා කරන්න යන්නේ. මිනිස්සු පැත්තෙන්ද අපි බලන්නේ කියන එක. මම ප්‍රොෆෙසර් නිහාල්ම සංවිධානය කරන කැප්පේෂියා ප්‍රෝග්‍රෑම් එකේදී අපි ක්ලෑන්ජටීස් කියලා කමියුනිටි එකක් මැලේසියාවේදී අධ්‍යයනය කරා. මේ කමියුනිටි එකේ මේ කමියුනිටි එක යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් එකක්. ලෝක උරුමයක්. එතකොට ලෝක උරුමයක් වුණාට පස්සේ දැන් ඒක ඒ ලෝක උරුමයක් කියන්නේ මිනිස්සු විසින්ම ගොඩනගාගත්ත කමියුනිටි එකක්. ඒකට සමහරු කියන්නේ මුඩුක්කුව කියලා වෙන්න පුළුවන් ලංකාවේ භාෂාවෙන්. හැබැයි දැන් මේ කමියුනිටි එක ඇතුලේ ඉන්න මිනිස්සුන්ටත් ඒගොල්ලන්ටත් ඕනේ ඒගොල්ලන්ටත් විවිධ අවශ්‍යතාවයන් තියෙනවා. එයාලට හැමදාම එක විදිහට ගේ තියාගෙන ඉන්න ඕනේ. එයාලටත් වෙනස් වෙන්න ඕනේ. හැබැයි අපි නීති ටිකක් දාලා මේක ඉතිහාසයේ විදිහට ආරක්ෂා කරන්න ඕනේ කියලා කිව්වම ඊට පස්සේ මිනිස්සුන්ට ඕන වුණත් වෙනස් වෙන්න බෑ. ඒකත් හරියට අර මේ ඊට පස්සේ අර මියුසියම් එකේ එළියෙන් තියෙන ජෝර්ජියන් ආකිටෙක්චර් එකක් ඇතුලේ තියෙන වෙන සිවිලයිසේෂන් එකක කොටස් වගේ මේ ඇතුළට ගිහින් බැලුවම මේ ඇතුළේ ගෙවල් ඉතාමත් ඒවා මොඩර්නයිස් කරලා තියෙන්නේ. එළියෙන් ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා මේ ලෝක උරුමයට ගැලපෙන විදිහට මේ පරණ අර මුඩුක්ව කියපු තත්ත්වේ පවත්වාගෙන යන්න. එතකොට මේ විදිහ අර අපි හිස්ටොරිකලි නගරයක් දිහා බලනකොට මේ විදිහ ප්‍රශ්නයක් තියෙනවා. මොරටුවේ ග්‍රැජුවේට්ස් ලාගෙන ගියපු හින්දා මමත් මොරටුවේ නගර නිර්මාණය හදාරපු කෙනෙක් විදිහට මම ඒ කියපු කතාව ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. මේ එතකොට අපි පිටකොටුව ගත්තාම දැන් පිටකොටුව කියන එක සංවර්ධනය කරන්න තියෙන සැලැස්ම UDA එකෙන් ඇහුවම ඒගොල්ලෝ කියන්නේ පිටකොටුව කියන්නේ හිස්ටොරික් නගරයක් විදිහට තමයි අපිට සංවර්ධනය කරන්න ඕනේ කියලා.
එතකොට මේ කාගේ හිස්ටරි එකද මේ ප්‍රිසර්ව් කරන්න යන්නේ, කාගේ හිස්ටරි එකද මේ ආරක්ෂා කරන්න යන්නේ මේ නගරය ඇතුලේ කියලා ඒ ගැටලුව මතුවෙනවා. ඇත්තටම මේ අපි මේ දැන් අර මොරටුවේ අයට කොළඹ ඒගොල්ලෝ කොළඹත් නෙමෙයි කොළඹ තත්ත්වයේ තේරෙන්නේ නැහැ කියන එකට වඩා මෙතන තියෙන කොළඹම ඉපදිච්ච ඒ සමහර විට මේ කමියුනිටිස් වලට ආශ්‍රිතව ඇවිල්ලා මේ අධ්‍යාපනය හදාරලා දැන් මේ ප්ලෑනින් වලට ඇවිල්ලා ඉන්න කෙනෙක්ට වුණත් තවදුරටත් නොපෙනී යනවා මේ අපි කියන මේ ආන්තික ප්‍රජාවන් සහ ඒගොල්ලන්ගේ අවකාශ. මොකද මේ ප්ලෑනින් එහෙම නැත්නම් මේ සැලසුම් කරණය මේ නාගරික නිර්මාණය එහෙම නැත්නම් සංවර්ධනය කියන මේ ඔක්කොම හැදිලා තියෙන්නේ මේ ඔක්කොම මේ වෙලාවේ තියෙන්නේ මේ ඊටමත් මේ නව ලිබරල් වාදී සහ මධ්‍යම පාන්තික දෘෂ්ටි කෝණයකින් තමයි මේ නගර දිහා බලන්නේ. එතකොට මම ඇත්තටම හිතන ප්‍රශ්නයක් තමයි දැන් අපි ගොඩක් අයට මේ නගර කියන්නේ මේ පෞද්ගලික අවකාශවල එකතුවක්ද එහෙම නැත්නම් නගරය කියන්නේ පොදු අවකාශයක්ද කියන එක. මොකද අපි හැම වෙලාවෙම හිතන්නේ මේ නගරය කියන එක නගරයේ අයිතිවාසිකමක් තියෙන. ඒ කියන්නේ Tamanට ඔප්පු කරන්න පුළුවන් අයිතිවාසිකමක් තියෙන කෙනාට හොඳ විදිහට තමයි නගරය සංවර්ධනය කරන්නේ. එහෙම නැත්නම් අපිට ඔප්පු කරන්න බැරි අයිතිවාසිකම ඔප්පු කරන්න බැහැ. මොකද මිනිස්සු අයිතිවාසිකම කියන එක ඔප්පු කරන විදිහ විවිධාකාරයි. ඒක මට තේරෙන පිටකොටුවට ගියාම ඒගොල්ලෝ කියන්නේ මම මෙච්චර කාලයක් මෙතන ඉඳලා තියෙනවා. මම 7-10ට මේ කරපිංචමිටිය විකුණන කාලේ ඉඳලා පිටකොටුවේ ඉඳලා තියෙනවා. ඒ අයිතිවාසිකම කියන එක මිනිස්සු ප්‍රකාශ කරන. ඒ කියන්නේ අවකාශය කියන එකට අයිතිවාසිකම කියන එක මිනිස්සු ප්‍රකාශ කරන විදිහත් වෙනස්. අවකාශය ක්ලේම් කරන විදිහ. හැබැයි දැන් ඒ අය මේ තැනට ඇවිල්ලා යාලට ඔප්පු කරගන්න බැරි වුණාම අපි කියනවා මේක මේ නීති විරෝධී මේ අවකාශයෙන් මේගොල්ලන්ට එන්න දෙන්න බෑ එහෙම කියලා. හැබැයි අපි අර ප්‍රොෆෙසර් නිහාල් කිව්වා වගේ මේ අලුතින් ආපු මේ සැලසුම් කරණය පිළිබඳව මේ කොලොනියලිසම් එක්ක ආපු අලුත් දෘෂ්ටි කෝණය මේ ඒ කියන්නේ ඕනෙම කෙනෙක්ට ගිහිලා කියන්නේ ස්ටේට් එකට හරි ස්ටේට් එක නියෝජනය කරන ප්ලෑන් කෙනෙක්ට හරි ගිහිල්ලා ඒ මිඩල් ක්ලාස් එක නියෝජනය කරන කෙනෙක්ට ගිහිල්ලා මිඩල් ක්ලාස් එකේ බෙනිෆිට් එක වෙනුවෙන් මේ අවකාශ එන්කරේජ් කරන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සුන්ගේ අවකාශ ගිහිල්ලා අපිට ප්ලෑනින් ටූල් එකක් පාවිච්චි කරලා අපි දැන් මේ සෝනින් කරනවා. අපි මැනින් මාකට් එක පෑලියකට දානවා. ඒකින්ද මෙතන මැනින් මාකට් එක තියෙන්න බෑ. අපිට දැන් පිටකොටු ඕනේ මේ ඓතිහාසික නගරයක් කරන්න. ඓතිහාසික නගරයක පේමන්ට් එකේ ජීවත් වෙන මිනිස්සු ඉන්න බෑ. එහෙම නැත්නම් අපි හිඟන්නට කොහෙට හරි අරගෙන ගිහින් දාන්න ඕනේ. එහෙම නැත්නම් ගෑනුන්ට පාරේ ඉන්න බෑ මේ වෙලාවේ 6න් පස්සේ. ඒ විදිහට මේ අවකාශය පාලනය කරන. ඒ කියන්නේ ඇත්තටම මෙතන මට කියන්න ඕන උනේ ඒකේ බොටම් ලයින් එක තමයි මේ ඇත්තටම මේක ඇතුළට එන මිනිස්සු එක්කෙනා අරගෙන දැන් දැන් මොකද මම කල්පනා කරා මොරටුවේ අපි අධ්‍යයනය කරද්දිත් අපිට උගන්වනවා මේ Death and Life of Great American Cities කියන මේ ජේන් ජේකබ්ස්ගේ පොත. මම කල්පනා කරනවා මේ හැමෝම මේ ප්ලෑනින් වලට එන මොරටුවෙන් ග්‍රැජුවේට් වෙලා එන හැමෝම මේ පොත කියවලා තියෙනවා. හැබැයි ඒ පොතේ මේ කතා කරන්නේ මම මේ කතා කරපු දේවල් වලට වැඩිය ලොකු. හැබැයි මම කතා කරන්නේ ඒ වගේ පර්ස්පෙක්ටිව් එකකින්. එතකොට ඒක දකින්න නැතුව වෙනස්ම විදිහකට මේ අපි මේ භූමියේ මේ උපයෝගිතාවය වැඩි කරන්න ඕනේ. මේ භූමියේ උපයෝගිතාවය වැඩි කරන්න ඕනේ කියන එකත් ඊටමත් යුරෝපියන් ක්‍රමයක් නෙමේ. ලෑන්ඩ් වැලියු එක වැඩි කරන්න ඕනේ කියන එක. ඒතකොට ඒ වගේ තැනකට එන්නේ. අපි මේ පාරේ ඉන්න මිනිස්සු අයින් කරන්න ඕනේ. මේවා රීලොකේට් කරන්න ඕනේ. අපි මෙතෙන්ට මේ මිනිස්සුන්ට මේ විදිහට ජීවත් වෙන්න බෑ. අපි ඊට වැඩිය හොඳ විදිහකට මේගොල්ලන්ට ජීවත් වෙන්න දෙන්න ඕනේ. මේ කියන දෘෂ්ටි කෝණය ප්ලෑනින් කරන අයට එන්නේ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ මම හිතන්නේ මේ තියෙන සිස්ටම් එක ඇතුලේ. ඒ කියන්නේ ඒ සිස්ටම් එක ඇතුලේ තියෙන ස්ට්‍රක්චර් එක ඇතුලේ අපි හදලා තියෙන්නේ උඩ ඉඳලා පහළට බලන්න. මට තව මං හිතන්නේ කියන්න දේවල් තියෙනවා මං ගොඩක් වෙලාව ගන්නෑ. මොකද්ද පොයින්ට් එක දැන්? නෑ මම ඒ අන්තිමට කියප එක තමයි පොයින්ට් එක. ඒ කියන්නේ දැන් අපි මෙහෙම පුද්ගලයෝ මෙන්න මේ විදිහේ පුද්ගලයෝ ඕනෙම පුද්ගලයෙක් මේ ස්ට්‍රක්චර් එක ඇතුළට ආවට පස්සේ ඒ තියෙන ස්ට්‍රක්චර් එක ඇතුලේ ඒගොල්ලන්ට තියෙන මම කියන්නේ නැහැ ඒ හැම ප්ලෑනර්ස්ලටත් ඒජන්සි එකක් නැහැ කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඒ තියෙන ස්ට්‍රක්චර් එක ඇතුලේ ඒගොල්ලන්ගේ දෘෂ්ටි කෝණය තීරණය කරලා තියෙනවා. ඒ ස්ට්‍රක්චර් එක ඊටමත් මිඩල් ක්ලාස්. ඒ ස්ට්‍රක්චර් එක නියෝ ලිබරල්. ඒකට ඒ පර්ස්පෙක්ටිව් එකෙන් තමයි මේ ස්පේසස් පේන්නේ. මම හිතන්නේ මේ ප්‍රොෆෙසර් මොකක් හරි එකට රිප්ලයි කරන්න තියෙනවද? මට අත වශයෙන්ම හරි මේ අතරේ ප්‍රොෆෙසර් මම ඊළඟට එන්නේ හිටියේ ප්‍රොෆෙසර් සිරි එට්ටිගේ ළඟට.
ප්‍රොෆෙසර් මම උංගල් හිතන්නේ දැන් කලින් මේක දැන් මට තියෙන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ අපි දැන් මේක යම්කිසි conceptual ඒ කියන්නේ මේ conceptual framework එකක් තුල දැන් මේ සාකච්ඡාව අපි කරනවා. එතකොට දැන් අර මේ නිහාල් සඳහන් කරපු ත්‍රිත්වය ඒ කියන්නේ රාජ්‍ය ප්‍රාග්ධනය සහ මිනිස්සු කියන මේ ත්‍රිත්වය අත් වශයෙන්ම අපි බලන්නට ඕන මේ කියන්නේ ආනුභාවික දෘෂ්ටි කෝණයකින් බලන්න. මොකද හේතුව මේ තුනම මේ කාලීනව වෙනස් වෙනවා. එතකොට අපි ගත්තොත් උදාහරණ කොළඹ කියන එකේ ආනුභාවික යථාර්ථය මේ මූලික මේ ත්‍රිත්වය ගත්තාම පහුගිය අවුරුදු 50 60 තුල විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ උදාහරණයක් නම් මෙතන කිසිම කාර්මික ප්‍රාග්ධනයක් ඇත්තේ නැහැ මෙතන. අද වෙනකොට එතකොට රාජ්‍ය කියන එක සම්පූර්ණම මෙතන පරිවර්තනය වෙනවා. අද තියෙන රාජ්‍ය සහ නිදහස ලැබෙන වෙලාවේ තිබුණු රාජ්‍යය ඒකේ වේවුවාද. ඒකම මේ මිනිස්සු කියන එක. දැන් උදාහරණයක් නම් අපි ගත්තොත් කොළඹ නගරයේ ජනගහනය ඒ කියන්නේ මේ සාමාන්‍ය නිදහස ලැබෙන අවස්ථාව වෙනකොට ලක්ෂ 3මාරක් වගේ. ලක්ෂ 3මාරක්. නමුත් අද ඒකේ 3 ගුණයක් තියෙනවා එතකොට. එතකොට ඒ 3 ගුණය ගත්තාම ඒ කියන්නේ උදාහරණයක් මේ අපිට සීමාව 3 ඒ කියන්නේ මේ මිලියනයක් කියලා කිව්වට අත වශයෙන්ම කොළඹ නගරේ සාමාන්‍යයෙන් ඉන්න ජනගහනය ගත්තාම දෛනිකව ගත්තොත් ඉතාම විශාල ඒ කියන්නේ මිලියන 1.5කටත් වැඩි. එතකොට දැන් මම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අඩු ආදායම් ජනාවාසවල ඉන්න මිනිස්සු ටික ගත්තාම ඒ කලින් ඒ කියන්නේ 1940 ගණන් 50 ගණන් 60 ගණන් වල ඒ හිටපු විදිහේ ජනගහනයක් නෙවෙයි. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟට මේ කොළඹ නගරේ වැඩ කරන කට්ටිය ගත්තාම කොළඹ අර ඔබතුමා සඳහන් කරා වගේ කොළඹ නගරේ වැඩ කරන මිනිස්සු ගත්තාම මේ භාගයකට වැඩි අත් වශයෙන්ම කරන කොළඹින් පිට එන්නේ මේ සාමාන්‍ය මිනිස්සු පවා. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වෙනස් වෙන ආනුභාවික යථාර්ථය ග්‍රහණය කර ගැනීම අපිට අවශ්‍ය වෙනවා මේක තේරුම් ගැනීම. එහෙම නැතුව අපිට මේක අත් වශයෙන්ම මේ ස්ථිතික සංකල්පික රාමුවක් තුලින් නෙවෙයි මම සමාජ විද්‍යාඥයෙක් විදිහට මම කැමති ග්‍රවුන්ඩ් ඒ කියන්නේ ග්‍රවුන්ඩ් අප් එහෙම නැත්නම් grounded theory කියන එකත් මෙතෙන්ට ගේන්නේ. ඒ කියන්නේ අත් වශයෙන්ම දැන් මම මූලික වශයෙන් ඉදිරිපත් කරපු න්‍යායාත්මක රාමුව මම පිළිගන්නවා. ඒ කියන්නේ අපි ගත්තොත් මාක්ස්වාදී ඒ රාමුව මම ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි අත් වශයෙන්ම කියනනම් මේ අපි සමාජීය විද්‍යාඥයෝ විදිහට අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නට ඕන මේ න්‍යාය සහ භාවිතය න්‍යාය සහ ආනුභාවික යථාර්ථය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක පිළිබඳව බලන්න. අන්න එහෙම බලනකොට අපිට මේක දිහා මීට වඩා වෙනස් විදිහකට බලන්න පුළුවන් කියන එක තමයි මම හිතන්නේ. So පොඩි clarification කියන්න. ඕනේ ඔබතුමාගේ රිප්ලයි එක මොකක්ද කියන එක. ඕකේ. නෑ පොඩි clarification එකක් කරන්න මම හිතන්නේ අපි අතරේ ඒ කියන්නේ හොඳ අදහස් උමාරුවක් යනවා. මම හිතන්නේ මාට පුළුවන් වෙලා තියෙනවා ගොඩක් අදහස් මේ දෙන්න. නමුත් මං හිතන්නේ මගේ වැඩවලදී මම පාවිච්චි කරනවා කියලා ওই ත්‍රිත්වය. because the නෑ නමුත් දැන් මම කිව්වේ මොකද පොඩ can I respond? මොකද සමාජ විද්‍යාවේ තියෙනවා සමාජය මේ මොකද්ද කියන්නේ social regulators state and capital කියලා. නමුත් මේ එතකොට ඒකදී හුඟක් සමාජ විද්‍යාඥයෝ ඊළඟට එන්නේ ප්ලග් කරනවා මිනිස්සුන්ව ගෙනල්ලා අර මේ සිවිල් සොසයිටි කියලා ලොකු ප්ලග් එකක්. you know like මම ඒක කරන්නේ නෑ වට නෙමෙයි කියන්නේ please. so ඒ ප්ලග් කිරීම මම කරන්නේ නැහැ. දැන් සිරිත් කියන එයත් කරන්නේ නැහැ කියලා. so අපි කරන්නේ නැහැ. මොකද මේ people spaces එකේ මම ඒ පොත ගැන මට අද කතා කරන්න බෑ. මේ ඒකෙදි මම තනිකරම උත්සාහ කරලා තියෙනවා. දැන් මම සම්පූර්ණ එකඟයි මේ මම සතුටුයි මේ මහාචාර්ය හෙට්ටිගේ මහත්මයා මේ ඒක කියනකොට බොටම් අප් කියලා. නමුත් අනිත් අතට මේ බොටම් අප් එකක් තමයි මම ගන්න. ඒ කියන්නේ දැන් මම බලන්නේ දැන් හිතන්න උදාහරණයක් විදිහට දැන් ස්පේස් එකක් හදපුවම දැන් හිතන්න පාරක් හදුවා කියලා නැත්නම් පාර්කයක් හදුවා කියලා පාර්ක් එක පාර කියලා කියන එක හදන මිනිස්සු හදන්නේ කොලේක. ඒ කියන්නේ කොලේක ඉතින් කොලේ කෙලින් එරියා ඉඳලා අර මේ හදන. අන්තිමේදී පාර්ක් එක පාර කියන එක තීරණය වෙන්නේ මිනිස්සු ඒකේ ජීවත් වෙන්න ගත්තාම. එතකොට මම ඒක පාවිච්චි කරනවා. එතකොට භාවිතයට එතකොට මේ ලෙෆෙවර් එහෙමත් කතා කරලා තියෙනවා live space and abstract space කියලා. ලෙෆෙවර් වැඩි live space ගැන කතා කරලා නැහැ. ඒ live space expand කරන එකක් තමයි මම කරලා තියෙන්නේ මේ people spaces එකේ.
දැන් උදාහරණයක් කියනවා නම් දැන් පාර කියන්න පුළුවන් දැන් අපේ පාරවල මෙහෙ තියෙනවා පැයට ඇතම 65ට එලවන්න පුළුවන් කියලා. හරි 70ට එලවන්න පුළුවන් කියලා තියෙන පාරේ මිනිස්සු එලවන්නේ 75ට. හරිද? එතකොට අන්තිමේදී මේකේ කල්චර් එකක් එනවා. එතකොට ඊට පස්සේ දැන් වෙන රටක ගත්තොත් එම් පාරක් තියෙනවා පාරේ වාහනේ යන්න කියලා දැම්මම මිනිස්සු එල බඩු විකුණන්න ගන්නවා. එතකොට මේ පාර අපි දන්න පාරක් බවට පරිවර්තනය කරන්න එක භාවිත කරන අය. එතකොට ඒක කොහොමද තේරුම් ගන්න කියන එක කියන්නේ මොකද දැන් අපිට ඒක එතකොට පාර හරි මේ පාක් එක හරි සිටි එක හරි මොකක් හරි ඒවා කොහොම අපිට තේරුම් ගන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. එතකොට මේ ගොඩේදී මම කියන්නේ සාමාන්‍ය භාවිතා කරන අය කොහොමද මේවා කරන්න කියන එක ගැන අධ්‍යයනය කරලා නැහැ. දැන් මම අද කතා කරපු කොළඹ ගැන කතාව මම කතා කරන්නේ මගේ අවුරුදු 25කට ඉස්සෙල්ලා කරපු ස්ටඩි එකකින්. ඒ කියන්නේ කොළඹ හැදුනේ කොහොමද කියලා. ඒ කියන්නේ කොළඹ තේරුම් ගන්න බැරි නම් අපිට කොළඹ ඒ කියන්නේ කොළඹ මම කියන්නේ කොළඹ ඔය බල පැත්තෙන් ඒ කියන්නේ කැපිටල් කියන එකයි ස්ටේට් කියන එකයි දෙපැත්තෙනුත් හැදුනේ කොහොමද කියලා අපිට හරියම අවබෝධයක් නැත්නම් අපිට මිනිස්සුම එක්ක කොහොමද කරන්න කියන එකත් කරන්න අමාරුයි. මොකද අරක තමයි ලේසි තේරුම් ගන්න. මොකද ඒක ගොඩක් ડોකියුමන්ට් කරලා තියෙන එකක්. මිනිස්සු කරන එක ડોකියුමන්ට් කරලා නැහැ. ඉතින් මම පෙන්වන්න හැදුවේ කොහොමද මේ කොළඹ හැදුනේ මේ කියන එක තමයි මම මේ කතාවේදී පෙන්වන්න හැදුනේ. ඒතර ඒකෙන්ම තේරෙනවා දැන් කොළඹ කියන එක දැන් ගොඩාක් අර්ථ දක්වන දැන් කෞශල්‍ය කිව්වා එන අයගේ වෙනස්කම සිරි කිව්වා ඒ කොළඹ කියන ගැන ගොඩක් මෙතන අර්ථ දැක්වීම් ගොඩක් තියෙනවා. ඒතර ඒ අර්ථ දැක්වීම් ගොඩක් තියෙනකොට බොහෝ විට අපි කරන්නේ මම දන්නේ බටහිර ඇකඩෙමිකේ අපි කරන්නේ අපි යමක් එක්සැමින් කරනකොට අපි අර්ථ දැක්වීමක් දීලා එක්සැමින් කරනවා. අර්ථ දැක්වීමක් දීලා අපි එක්සැමින් කරනකොට අපි එක්සැමින් කරන්නේ අපි හදාරන්නේ අර තියෙන දේමත් නෙමෙයි. අපි විසින් නිර්මාණය කරපු දේ අපි හදාරන්නේ. මොකද අපි තමයි ඩෙෆිනිෂන් එක දෙන්නේ. මේකයි කියලා. දැන් කොළඹ කියලා කියනකොට දැන් කොළඹ මිනිස්සු කොළඹ ඉඳලා පිට ඉඳලා එන්නේ කියලා කියනකොට කොළඹ කොතනින්ද තියෙන්නේ? කොළඹ කොතනින්ද ඉවර වෙන්නේ? කොළඹ ඉඳලා පිට කියලා කියන්නේ කොතනද? ඒතර සමහර කෙනෙකුට කළුතර පිටද? I mean ඒ වගේ දැන් මම හැම වෙලෙම කල්පනා කරන්නේ මමත් කොළඹ ඉස්කෝලේ ගියේ මම ඉතින් කොළඹ. නමුත් ඒ වුණාට කොළඹ නගර සභාවේ නෙමෙයි මම ජීවත් වුනේ. එතකොට අපිට පොඩක් ඇහෙන්නේ නැතු වෙනවා මට පෞද්ගලික ඇහෙන්නේ අනික් අයට කොහොමද දන්නේ? මම ඉතාම පොඩි කෙටියෙන් ඒ කියන්නේ අර ජෙන්ට්‍රිෆිකේෂන් කියන කාරණාව මම හිතන්නේ වටා ගොඩක් දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ කියපු දේවල්. ලොකු ඉෂුව එකක්. Yeah, let's give the others also a chance. Yeah, sure. මේ අතරවාරි මම හිතන්නේ තව අතුල හෑන්ඩ් රේස් කරලා තියෙන සෑහන්ට වෙලාවක ඉඳන් අතුල සිට සමරකෝණ ආචාර්ය අතුල වාගේ ප්‍රශ්නෙට ඔව් අතර මහාචාර්යතුමාට ස්තුතියි මේ මගේ ලැප්ටොප් එකේ ප්‍රශ්න නිසා අතර කතාව මග ඇරුණා. නමුත් ඔබතුමාගේ පොත මම අතර ඩවුන්ලෝඩ් කරගත්තා දැන් ගිහිල්ලා පිටිපස් එක තිබුණා මම මේක ඇත්තටම සම්බන්ධ කරේ දැන් මේ COVID-19 එක්ක දැන් මේ ස්පේස් ප්‍රශ්නේ ගොඩක් ආවා. මට හිතෙන්නේ කියන්නේ ජියෝග්‍රැෆිකල් and social space දෙකම. දැන් ඔය නෝම් චොම්ස්කි එකපාරක් මම කතා කරනවා අහුවා මේ එතුමා කිව්වා දැන් COVID-19 ඇවිල්ලා ඉන්දියාවේ තියෙන මේ මුඩුක්කු ප්‍රදේශ ඔක්කොම මේ මිනිස්සු පෙරලේ ආයි වගේ අදහසක් එයා කිව්වා මේ ඉන්දියාව විශාල වශයෙන් ජනගහනය මේ මැරෙයි COVID-19 වල. මොකද මුඩුක්කු ගොඩක් තියෙන හින්දා කියලා. හැබැයි එහෙම එකක් වුණෙත් නැහැ. අනිත් පැත්ත මම ළඟදී ෆිල්ම් එකක් බැලුවා මේ කාලා කියලා දෙමළ ෆිල්ම්. මේක ධාරාවි මුඩුක්කු ගැන එතන කොහොමද රෙසිස්ටන්ස් මූවමන්ට් එකක් ඇති වෙලා මේ අර ඒ ධාරාවි ෆ්ලැට්ස් එතන අලුතෙන් කන්ස්ට්‍රක්ෂන්ස් කරන්න ඉන්න එක වෙනස් කරන එකට මිනිස්සු ඒකට විරුද්ධව කැරලි කැවි කොහොමද කියන එතන තියෙන්නේ. එතකොට මෙන්න මේ රෙසිස්ටන්ස් කියන එක එක පැත්තක්. අනිත් පැත්තේ වසංගතය මෙන්න මේවා එක්ක නැවත අර මහාචාර්යතුමා කියන එක කියන්නේ සබ්ජෙක්ටිවිටි එක කියන්නේ මේ ඒක වෙනස් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබතුමා ලියලා තියෙන ගොඩක් ඉතින් ඒ පිළිබඳව තමයි මගේ ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ. ඒක පිළිබඳව තමයි මට ප්‍රශ්නයක් විදිහට අපිට මම හිතන්නේ දැන් ලෝකය කියන එක එක පැත්තකින් වෙනස් වෙනවා භෞතිකව. එතකොට මේවා ඉතින් අතුල දන්නා මට වඩා හොඳට දන්නවත් ඇති. මේ ඒ වගේම ඒ ලෝකේ බලන විදිය වෙනස් වෙනවනේ. ඒතරේ බලන විදිය වෙනස් වෙනකොට ඒ ලෝකේ තවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් මේ මගේ පරණ ශිෂ්‍යෙක් ලිව්වා එයා මේ රිසර්ච් එකක් කරනකොට මේ දැන් මම ඔයිට ඉස්සෙල්ලා පළවෙනි වතාවට ගියේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ඒ තැන වෙනස් වෙලා. එතන යන ප්‍රොසෙස් උත් වෙනස් වෙලා. ඊටත් අමතරව මමත් වෙනස් වෙලා. ඒත් මටත් මේක පේන විදිය සම්පූර්ණයෙන් වෙනස්.
ඒ වගේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ මම හිතන්නේ අපි වෙනස් වෙන ලෝකෙක ඉන්නේ කියන එක මම හිතන්නේ තේරුම් ගන්න එක ඒක ලොකු දෙයක්. මම හිතන්නේ අතුල ඒක highlight උත් කරා එක විදිහකට. මොකද මට මතකයි මට ඔකට මිසල ධාරාවි ගැන මම ආටිකල් ලියලා තිනවා People Spaces එකේ මේ ධාරාවි ඇනලයිස් කරලා වෙන විදිහකට ඔය කීප රෙසිස්ටන්ස් විදිහෙන් නෙමෙයි ඔබිනෝ රෙසිස්ටන්ස් ඕකේ රෙසිස්ටන්ස් මල්ලිය එතකොට මම චන්දිගා හදපු විදිය ගැන චන්දිගා හදපු විදිය ගැන චන්දිගාවල වීරෙක් හැටියට තමයි කුබුසියව ගන්න. එයා තමයි හැදුවේ කියලා තමයි සම්මත විශ්වාසය තියෙන්නේ. මම ආටිකල් එකක් ලිව්වා කුබුසිය නෙමෙයි. ඒ කියන්නේ කුබුසියට ඒ ක්‍රෙඩිට් එක දෙන්න බෑ කියලා. හරිද? ඒක කෙනා දැන් රිෆර් කරනවා අර මේ කරනවා. ඉතින් ඒ කුබුසියට ඒක දෙන්න බෑ කියන මේක අරපුවාම ඊට පස්සේ ඒක තව කෙනෙක් කිව්ව එයා ලිව්ව පොතක් මේ 20 වෙනි සතවර්ෂයේ හදපු කැපිටල් සිටිස් ගැන. එතකොට එයා ඇහුවා ඒක පරිවර්තනය කරලා මොකක් හරි කරලා ඒ කියන්නේ මේ ඒක හදලා දෙන්න පුළුවන්ද කියලා ඒ පොතේ chapter එකක් විදිහට. ඒ පොතේ chapter එකේ editor මට ඉඳන් කිව්වා ඔයා මේ post colonial අරම එක දේවල් කතා කරනවා. you know like I mean ඔක්කොම fads ඕවා ඇවිල්ලා යනවා. ඔයිට වඩා බොහොම සරලව කතා කරන්න පුළුවන්ද කියලා. එතකොට මම highlight කරන්න දන්නේ සමහර වෙලාවල් වලට අපිට ඇඟට වදිනේවට අපි එල්ලෙනවා. ඕක එල්ලෙන්නේ අතන සමාජයටත් වඩා අපි you know like වදින එක. මම නම් හිතන්නේ කොවිඩ් එකත් එක්ක ඇතිවෙච්ච දේවල් වලට මේ කොවිඩ් එක ගැන කතා කරපු ලොකු දේවල් මම හිතන්නේ ඒවා අපි මම ස්කෝලර් කෙනෙක් විදිහට මම කැමති ඒක පොඩ්ඩක් නිමෙන්න ආරින්න කතා කරන්න ඉස්සෙල්ලා. මොකද මම හිතන්නේ ගොඩක් දේවල් ආවේගාත්මක සහ ෆීලිංග්ස් වලට බරව කතා කරන දේවල් ගොඩක් තියෙනවා. අනිත් අතර අතුල දැන් චම්ස්කී එතකොට ඔය වගේ කට්ටිය ඉන්නවා. දැන් ඒගොල්ලෝ they are really interested they are involved in politics right. I mean ඒගොල්ලෝ මම දකින්නේ public intellectuals ලා විදියට. එතකොට ඒකේ ඇත්තටම මේ public intellectuals ලාගෙන් වැඩක් තියෙනවා. මම හිතන ලංකාවේ ගොඩක් ඉන්නවා public intellectuals ලා. ඒගොල්ලෝ දැන් කවුරු මේකක් වුණාම දැන් මතයක් අහනවා you know like මේ ගැන මොකක්ද තියෙන මතය කියලා. ඒත් ඒගොල්ලන්ට මතයක් තියෙනවා. එතකොට ඒකත් ප්‍රශ්නයක් නෑ මත වෙනස් වෙවි යනවා. මම දන්නේ කියන්නේ මට ටිකක් අමාරු ඒක කරන්න. මොකද මම කැමති ඒක මේ මොකද මේ සෙටල් වුණාම මම හිතන්නේ ඒක ඇති වෙන මතේ ඒක තේරුම් ගන්න පුළුවන් විදිය ගොඩක් වෙනස් කියලා මම හිතන්නේ. මොකද දැන් ඔය නියෝලිබරල් කියන එක ගැනත් මට ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ නියෝලිබරල් ගැන කියන එක කියන්නේ ඒක ආපු ගමම්ම ඒක උණුනුවේ ගත්තාම ඒක අපිට පේනවා. අපි ඒ ෆ්‍රේම්වර්ක් එක ගත්ත ගමන් අර කොළඹ අර urban problems පෙනුනා වගේ ඒ කන්නඩ දෙක දාගත්ත ගමන් පේනවා. ඒක නිසා මම හිතන්නේ වටිනවා කියලා පොඩ්ඩක් මේ සෙටල්මන්ට් දීලා බලන එක. මොකද දැන් ඒක කියන්නේ අර මම දන්නේ කියන්නේ පොතක් වුණත් කියවපම හාවිව කියවපම හාවි විතරයි මට පේන්නේ. you know like ඒ කියන්නේ මම කියන්නේ මං ගැන. එතකොට ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ තව දේවල් පේන්න පටන් ගන්නවා. එතකොට ඒ අර ඒ කට්ටි දෙකක් වෙන එකක් පබ්ලික් ඉන්ටෙලෙක්චුවල්ස් ලා ඒගොල්ලෝ හැම වෙන සිද්ධියක් ගැනම ඒගොල්ලෝගේ ඔපිනියන් දෙදී යනවා. ඒක ලොකුවට ඔපිනියන් නෑ. දැන් ස්කෝලර්ස්ලාත් ඉන්ෆෝම්ඩ් ඔපිනියන්ස් තමයි දෙන්නේ. නමුත් ඒක ගොඩක් ඉන්ෆෝම්ඩ් කියලා. නමුත් ඒ ඉන්ෆර්මේෂන් ගන්න අමාරුයි. වැඩි වෙනකොටම. ඒක මම හිතන්නේ එක පොයින්ට් එකක් මම හිතන්නේ. thank you මේක ගෙනාවට. මේ අනිත් එක තමයි රෙසිස්ටන්ස් කියලා කියන එක. රෙසිස්ටන්ස් කියලා කියනකොට මම මම උත්සාහ කරන්නේ පුළුවන් තරම්. මොකද ඒක කාලෙක තිබුණා අපි ලෝකය ඩුවලිස්ටිකලි තේරුම් ගැනීම. ඩුවලිස්ටිකලි තේරුම් ගන්නකොට එක්තරා බලවේගයක් තියෙනවා. ඒකට රෙසිස්ටන්ස් එකක් තියෙනවා. කියන්නේ අපි දෙවෙනි පන්තියේ ඉඳලා මම මේ වාට විතර නෙමෙයි කතා කරන්නේ තේරෙන්නේ නැති අය නිසා තේරුම් ගන්න මම හිතන්නේ ඔයා හොඳට මේක තේරෙලා ඇති. මේ අපි දෙවෙනි පන්තිය හරි තුන්වෙනි පන්තිය හරි අපිට උගන්වන opposites day night you know man woman ඔය වගේ ඒවා. ඒතර අපිට තේරෙන්නේ එකකට වඩා අනිත් එක සම්පූර්ණ වෙනස් ඒක බෙදලා තියෙන්නේ කියලා. දැන් වෙස්ටර්න් ඇකඩමි එකේම 1980 ගණන් වල විතර ඉඳලා පැහැදිලිව පෙන්වන්නේ ඒක එහෙම නෙමෙයි කියලා. දැන් මම ඉස්සෙල්ලත් කිව්වේ කොලොනයිස් වෙච්ච අය කළු අයව අපිට එපා. අපි මේ තාප්පයක් ගාලා එහාට දාන්න. නමුත් අපිට ඒක ඕනේ.
එතකොට මම හිතන්නේ අපිට ඊට වඩා ඒ ඩුවලිස්ටික් විදියට හිතනට වඩා සොෆිස්ටිකේෂන් එකක් තියෙනවා. දැන් රෙසිස්ටන්ස් කියලා කියනකොට දැන් මම දන්නේ මම පීපල් ස්පේසස් එකේ ගන්නේ ස්පේස් එකක් හදපුවාම ඒකට රෙසිස්ටන්ස් එකක් තියෙනවා. දැන් හිතන්න ගාලු කොටුව හදපුවාම අර ඉස්සෙල්ලා කෞශල කිව්වා වගේ ඒකේ රූල්ස් තියෙනවා. ඒ රූල්ස් වලට ජීවත් වෙන්න ඕනේ. දැන් එතන ජීවත් වෙච්ච මුස්ලිම් මිනිස්සු ඔකේ චැප්ටර් එකක් තියෙනවා මම ලියලා මේ පීපල් ස්පේසස් එකේ. මේ එතකොට මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕනේ. දැන් එතන ජීවත් වෙච්ච මුස්ලිම් අය ඒගොල්ලොන්ගේ දුවලා කසාද බැන්දාම වැඩිපුර කාමරයක් හරි මොකක් හරි හදලා ඒක දෙනවා. දැන් ඒව මුකුත් කරන්න බෑ. එතකොට ඒකේ කට්ටි ගොඩක් ඉන්නවා. ඔකට රෙස්පොන්ඩ් කරන විදිහ මම කැමති රෙස්පොන්ඩ් කරන විදිහ ගොඩක් තියෙනවා. එකක් තමයි කට්ටිය ඕක දැන් නීතිය දන්නේ නැහැ මොකක් හරි කරනවා. කරලා අමාරු වැටෙනවා. එහෙම නැත්නම් ගණන් ගන්න. අනිත් පැත්තේ තමයි නීතිය තන්නේ කරමු පිළිපදින මිනිස්සු. එතකොට මේ අතරතුරේ ඉන්නවා දැන් ඒක මැදින් යන. මැදින් යනත් මහාර විශාල තොගයක් ඉන්නවා. සමහර අය කරන්නේ අර බිත්තිර ඇතුලෙන් හදනවා. දැන් ගොඩක් ගෙවල් තියෙනවා වෙනම හදලා මේ රෙනොවේට් කරලා. සමහර අය ඉන්නවා පොලිසියට අර කාටරි පගාව දීලා හදනවා. මං හිතන්නේ මේ රෙස්පොන්ස් එක ගත්තොත් එimhe රෙස්පොන්ස් එක මාර මේ complicated complex අතරම. so ඒක නිසා මං මේ ඔය people spaces එකේ මම බලන්නේ I mean සිරිත් කිව්වනේ මේ අපි bottom ඒ කියන්නේ මේ එතන මිනිස්සුන්ගේ පැත්තෙන් බලලා මිනිස්සු කොහොමද මේක කරන්නේ? මොකද දැන් අපිට පුරුදු වෙලා තියෙනවා අර ඉස්සෙල්ලා කිව්වාගේ අර කොළඹට ආපුවම කොළඹ දකින විදිය අර මේ කියලා මේ උපුල් නේද කිව්වේ. ඒත් ඒ වගේ අපි පුරුදු වෙලා තියෙන අපි කෙලින්ම ඉස්සෙල්ලාම මාජිනලයිස් කරන්න අර කෞශල කිව්වා වගේ මිඩල් ක්ලාස් view එකක් ගත්තාම අනිත් අය මාජිනලයිස් වෙනවා. හරිද? ඒතර ඒගොල්ලෝ අයින් කරලා. එතකොට දැන් ඕක ඔය මාජිනලයිස් කිරීම අපිට පුළුවන් ද මේ ලයින් එක කඩන්න. දැන් මාජිනලයිස් වීම ගැන යොහනස් ෆාබියන් මේ ලොකු ක්‍රිටික් එකක් කරපු කෙනෙක් ඇන්ත්‍රොපොලොජි ගැන ඇන්ත්‍රොපොලොජිස්ලා ගිහිල්ලා ස්ටඩි කරන්නේ ප්‍රිමිටිව් මිනිස්සු කියලා කියන්නේ ආදි කාලින හිටපු මිනිස්සු ඔය විවිධාකාර දූපත්වල අරෙම ඉන්න මිනිස්සු. දැන් ඒගොල්ලෝ ඉන්නේ අද වුණාට ඒගොල්ලන්ට අපි අද දවස් දෙන්නේ නැහැ. we don't share the time with them. හරිද? ඒතකොට ඒගොල්ලෝ අපි කියන්නේ ඒගොල්ලෝ දැන් අපිට වඩා ආදි කාලිනයි ආදිවාසීන් කියලා කියනවනේ සමහරවිට. ඒගොල්ලෝ ආදිවාසීන් ඒගොල්ලෝ කවදාරි අපි වගේ වෙයි. ඒතකොට අපි ඇත්තටම අපේ ටයිම් එක අපි ඩිනයි කරලා තියෙනවා ඒගොල්ලන්ට. අපි දෙන්නේ නැහැ. එතකොට අපි ඇත්තටම අපිට ඉහළ තත්ත්වයක් අපි අරන් තියෙනවා. අර සුදු මිනිස්සු කළු මිනිස්සුන්ට කරපු දෙයම තමයි මේ කරන්නේ. එතකොට මම ඔය people spaces එකේ එහෙම ආගියු පෙන්නනවා අපි ද මිනිස්සුන් මුඩුක් වල ඉන්නවා අර මේල කියලා කිව්වම ස්පේෂලිත් අපි ඩිස්ප්ලේස් කරනවා. දැන් අපිට අපේ ඩිස්කෝස් එකේ කියන්නේ අපි ඉන්න වගේ ගෙවක් නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ. අපි ඉන්න ස්පේස් එකේ නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ. ඒතකොට ස්පේෂල් ඩිස්ප්ලේස්මන්ට් එකේනොත් අපි අද කරනවා. අන්‍යයන් කරනවා. ඒ අන්තිමදී අර සුද්ධ කරපු ඩිස්කෝස් එකම තමයි මේ දිගටම යන්නේ. ඒතකොට ඒක මට තියෙන ඉන්ට්‍රස්ට් එක තමයි ඔය රෙසිස්ටන්ස් කියලා කියපු එකට තමයි මේ ලොකුට ආවේ. මේ දිගට ආවේ. මේ බලන්න ඒගොල්ලෝ කොහොමද රෙස්පොන්ඩ් කරන්නේ කියලා. ඒතකොට ඒගොල්ලෝ රෙස්පොන්ඩ් කරන එකත් මම හිතන්නේ වැදගත්. මොකද දැන් මම කොළඹ ගැන ස්ටඩි කරනකොට තිබිච්ච එකක් තමයි දැන් එකක් තමයි කොළඹ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා කොළඹේ ඉඳලා අර ප්‍රාන්ත හදලා ප්‍රාන්ත වලට මේ ප්‍රොවින්සස් හදලා ප්‍රොවින්සස් වල කැපිටල්ස් වලට කෝච්චි පාරවල් රේල් පාරවල් අරම දානවා. ත්‍රිකුණාමලයට දිගටම කනෙක්ට් කරනවා. මම පෙන්වුවේ මැප්ස් වල අරන්නේ. නමුත් අන්තිමේදී ඒක එහෙමමද වෙන්නේ? නෑ. යාපනයට පාර දැම්මම යාපනයේ මිනිස්සු කොළඹට ඇවිල්ලා වැල්ලවත් හදනවා. හරිද? මම හිතන්නේ මේ කොම්ප්ලෙක්සිටි එක ඔක්කොම අපි ගන්න ඕනේ ඒක රෙසිස්ටන්ස් එකක් නෙමෙයි කියලා මම කියන්නේ. රෙසිස්ටන්ස් එක කියලා කියන්නේ අර බලය පිළිගැනීම. මේගොල්ලෝ බලය පිළිගන්නේ නැහැ. ඒක තියෙන. මේගොල්ලෝ බලය ඩිස්ප්ලේස් කරනවා. එතකොට මේ අර ඩුවැලිටි එකක් ගත්තාම එකක් තියෙන්නේ අපි හිතන්නකෝ කම්කරුපන්තිය දළපතිපන්තියට විරුද්ධව සටන් කිරීමෙන් එහෙම ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක ඒ ඩුවැලිටි එකේ විරුද්ධ පක්ෂ පිළිගැනීමෙන් ඇතිවෙන ඒ ඩුවැලිටි එක ඇතුලේ කරන සටනක්. තව සටනක් කරන්න පුළුවන් ඒ ඩුවැලිටි එකම ඩිස්ප්ලේස් කරන එක. ඕක ලස්සනට රණජිත් ගුහා කතා කරලා තියෙනවානේ. රණජිත් ගුහා කියනවා දැන් ඉන්දියන් ඉතිහාසය ගැන කතා කරන ක්‍රම දෙකක් තියෙනවා. මොකද එයා ස්ටඩි කරන්න යන්නේ පෙසන්ස්ලා ස්ටඩි කරන්න බෑ. පෙසන්ස්ලා ස්ටඩි කරන්න බැරි ඉන්දියන් ඉතිහාසය ලියලා තියෙන්නේ කේම්බ්‍රිජ් එකේ. කේම්බ්‍රිජ් එකෙන් ලියලා තියෙන්නේ අර සුදු මිනිසුන්ගේ විදියට ඉතිහාසය. ඊට පස්සේ ලියනවා ඔපොසිට් එකේ විදියට නෙහරු මේ ගාන්ධිලාගේ පැත්තෙන් ජාතික ව්‍යාපාරයේ පැත්තෙන් ලියනවා අපි මේගොල්ලන්ට විරුද්ධව අපි මේගොල්ලන්ට සටන් කරනවා. එතකොට රණජිත් ගුහා අහනවා අපිට තියෙන තැන් ඒ කියන්නේ පොසිෂන්ස් ඩෙරිඩා හැමත් කතා කරන පොසිෂන්ස් ගැන පොසිෂන්ස් අපිට තියෙන ඒ කේම්බ්‍රිජ් පොසිෂන් එකයි ඉන්දියන් කියලා කියන ඉන්දියන් කියලා කියන ජාති කියන්නේ එතකොට අපිට පුළුවන් ද ඉන්දියන් පොසිෂන් එකයි බ්‍රිටිෂ් පොසිෂන් එකයි ඉන්දියන් පොසිෂන් එකයි දෙකම ඩිස්ප්ලේස් කරන්න
මම හිතන්නේ අපිට පුළුවන්. I mean ඒගොල්ලෝ ඔක්කොම පෙන්නලා තියෙනවා. so ඒක නිසා මම හිතන්නේ මම කැමති මේ ඩිස්කෝස් එක ගෙනියන්න රෙසිස්ටන්ස් එකකින් එහාට මේ රෙස්පොන්ස් එකකට. ඒ කියන්නේ රෙස්පොන්ස් එක කරනකොට විවිධාකාර විදිහට කරනවා. sorry මේ මම හිතන්නේ වාහන ගොඩක් දේවල් දන්නවා. ඉතින් මම මේ අනිත් අතට තියෙන එක කිව්වේ. හරි අතුල අපිට මම හිතන කාලේ ටිකක් සීමා සහිත නිසා තව ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් රාජිතගෙන් තිබුණ ප්‍රශ්නයක් සහ ඒක ගෞරවගේ ප්‍රශ්නත් එක්ක සම්බන්ධයි. මේ රාජිතේ ප්‍රශ්නේ අහනවද? නිහාල් සර් මම තාම රොටු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ආකිටෙක්චර් මේ ඩිපාර්ට්මන්ට් එකේ සර්. මේ නෑ මම මේ මට දැන් සර් මේ කොළඹ මේ ඔය සුදු කළු කතන්දරය ආපු නිසා මට චුට්ටක් මතක් වුණා සර්ගේ පේපර් එකේ කතා කරලා තිබ්බා මේ ෆෙමිනයිස් වීම සහ එතන අර මේ ඔය බ්ලැවට්ස්කි මෙතින් නම්නම් ඒ සම්බන්ධතා ඒ කතන්දර ටික මට චුට්ටක් ඒකත් මේ මට චුට්ට මතක් වෙච්ච නිසා මම කමෙන්ට් එකක් දැම්මේ මේ ඒකත් චුට්ටක් අර කතිකාවතර ගත්තොත් චුට්ටක් අප මේ පැහැදිලි කරගන්න මේ AC කියලා. one minute sir මේ ගෞරී වාගේ ප්‍රශ්නේ මේකට සම්බන්ධද නැත්නම් ඔය එකට තව වෙනසක් තියනවද මම හිතන්නේ? මං හිතන්නේ දර්ශන ඒකටම සම්බන්ධ කරන්න පුළුවන්. මං හිතන්නේ ස්ලයිඩ් ප්‍රොෆෙසර් කිව්වා මේල් සිටි කියන එක ෆෙමිනින් පර්ස්පෙක්ටිව් එකකින් කොහොමද දකින්නේ කියන එක. ඒ ගැන පොඩ්ඩක් ඉලැබරේට් කරන්න පුළුවන්ද කියලායි මං අහන්නේ. ඒ දෙකම කරන්න පුළුවන්. දැන් පළවෙනිම හදන්නේ මේක වෙනම කතාවක් මේ people spaces එකේ chapter 2 එක තනිකරම ඇඩ්‍රස් කරන්න මේ ඉෂුව එක. මොකද මම පළවෙනි පොත ලිව්වහම decolonizing Ceylon මම තේරුම් ගත්තා දැන් සාමාන්‍යයෙන් සම්මත විදිහට බටහිර ඇකඩමි එකේ ලියන්නේ පොතක් හරි ආටිකල් එකක් හරි ලියන්නේ එක පර්ස්පෙක්ටිව් එකකින්. දැන් ඕක කඩා බින්ද වැටෙනවා. ඒක මම දැනගෙන හිටියෙත් නෑ. මොකද මමම කරනවා කියලා මම දැනගෙන හිටියෙත් නෑ. තව ගොඩක් අය කරා ඒ කාලෙම පෝස්ට් කොලොනියල් පර්ස්පෙක්ටිව් කියලා ආවේ ඒක. මේ 1990 ගණන් වල ඔය වැඩේ පටන් ගත්තා. එන්න මගේ පොත පළවෙන්නේ 98 96 බ්‍රෙන්ඩා ලියනවා මේ කන්ටෙස්ටිං ස්පේස් කියලා. කියන්නේ යමක් අර්ථ දක්වන්න පුළුවන් විදි එකකට වඩා තියෙනවා කියන එක. හරිද? එතකොට මේ යමක් තේරුම් ගන්න පුළුවන් විදි එකකට වඩා තියෙනවා. අතර එකකට වඩා තියෙනවා කියලා කියන එක එකක් එකකට වඩා තියෙන එක සමහරට කන්ෆ්ලික්ට් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පරස්පර වෙන්නත් පුළුවන්. එතකොට ඒ විදිහට ලියලා ඊට පස්සේ තමයි මම පටන් ගන්නේ ලියන්න අර රජයෙන් සහ ඒ පැත්තෙන් බලන්න නැතුව. මොකද දැන් 1860 ගණන් වල වෙච්ච ලොකු වෙනස ලියලා තියෙනවා රජයේ පැත්තෙන්. මේ කොළඹ ගැන ලියපු පොඩි පොඩි දේවල් තියෙනවා. නමුත් ඒක ඒ ලොකු වෙනස්කම ලියන්නේ ඒ වරාය අරම ඔක්කොම වෙනස්කම් වෙච්ච එක ගැන ලියන්නේ මේ රජය පැත්තෙන්. ඒතර කියන්නේ දැන් ගොඩක් ලා රජයට විරුද්ධව සටන් කරන අය ලියන රජය පැත්තෙන්. හරිද? ඒතර ඒ කියන්නේ ස්ටේටස් කියලා. ඒ ස්ටේටස් කියන එක මම ඒතකොට කියවලා තිබුණේ නැහැ මේ රණජිත් ගුහාගේ මේ ඒක ඊට පස්සේ තමයි මම කියුවේ. කොහමද මේ ඒ ස්ටේටස් එකට ඒ අනිත් පැත්තෙන් දකින්නේ කොහොමද කියලා. එතකොට මට තේරුණා මම පොතක් ලියලා තියෙනවා කියලා vantage point දෙකකින්. එකක් තමයි සුදු අය කොහොමද ලංකාව හැදුවේ, ලංකාව අය කොහොමද ඒකට රෙස්පොන්ඩ් කරේ කියලා. එතකොට එතනින් මම පටන් ගන්නවා මගේ ජර්නි එකක්. අරක දැක්කට පස්සේ කියන්නේ තවදුරටත් දැක්කට පස්සේ කොළඹ කියන එක දැන් 10% විතර මිනිස්සු හදුපෙක් ගැන තමයි මේ කතා කරන්නේ. 90%ක් මිනිස්සු උඩ බලන්න හිටියද කියලා. හරිද? එතකොට අපිට තියෙන urban studies එතකොට even social studies හරිම partial. ඒ කියන්නේ එක පැත්තක් ඒ 10% විතර ගැන තමයි කතා කරන්නේ. එතකොට ඒක ඒ ආව ගේන්නේ කොහොමද කියලා. එතන මේ පළවෙනි chapter එක තියෙන්නේ indigenizing the city කියලා. කියන්නේ ලංකාවේ මිනිස්සු කොහොමද ඒ city එකේ කියන්නේ colonial ලගේ ඒ city එකේ ජීවත් වෙන්න පටන් ගත්තේ. ඇත්තටම ඒක study කරනකොට මට පේනවා ලංකාවේ අය සුද්දන්ට වඩා ලොකු පරිවර්තනයක් කරලා තියෙනවා. නමුත් අපේ ඉතිහාසයවත් අපේ urban studies වලත් ඒක නැහැ. ඒතර අපි තනිකර නගරයක් තේරුම් ගන්නවා ස්වල්ප දෙනෙක් විසින් කරපු දෙයකින්. එතකොට ඒ අදහසම තමයි තවදුරටත් ගෙනියලා බලනකොට මට තේරිච්ච දේ තමයි පෘතුගීසින් විසින් මුලින්ම අපි නගරය කියන එක හදන්න අර කොටුවේ නම් ඒක young white male Christian city එකක්. මොකද ඒ එන පෘතුගීසි සොල්දාදු හරිම young. ඒගොල්ලන්ට කසාද බඳින්න තහනම්. හරිද? එතකොට ඒගොල්ලෝ කසාද බඳුත් ඒගොල්ලෝ මේ සොල්දාදෝස් නෙමෙයි. එතකොට ඒගොල්ලෝ එළියට දානවා කොටුවේ. එතකොට ඔහොම තැනක් කොහොමද අපි ලොකුවට කතා කරනවනේ දැන් ලංකාවේ ප්‍රථම මොඩර්න් ලීඩර් වුමන් ලීඩර් ආවේ ලංකාවෙන් අර මේ කියලා කතා කරනවා. ඒක මම හිතන්නේ ගෑනුවාට පාඩු ස්ත්‍රීන්ට පාඩු. මම හිතන්නේ ඒකත් එක. එතකොට මේ එහෙම කතා කරනකොට මට ඉතින් මමත් ඉතින් සාමාන්‍ය පුද්ගලෙක් නේ අපි ඔක්කොමලා. ඒතර මම හිතුවා මේක මේ සුදු මිනිස්සු හදලා තියෙන්නේ මේක මේ මේල් විදියට.
කළු මිනිස්සු තමයි මේක ෆෙමිනයිස් කරේ කියලා. දැන් ඒකේ ස්ටඩි එක කරගෙන යනකොට සම්පූර්ණ කතාව සම්පූර්ණ වෙනස්. හරිද? එතකොට දැන් මට ඕන උනේ මේක බලන්න කොහොමද ස්ත්‍රීන් මේක තමුන්ට නරක නොවන තැනක් විදිහට හදාගත්තේ කියන එක. දැන් ඒතර ඒක මම බලනකොට කන්සෙප්ට්ස් ඕනේ. ඒකයි මම කියන්නේ මම වෙන කන්සෙප්ට්ස් පසුපස්සේ යන්නේ නැහැ කියලා. මේකද මම කන්සෙප්ට් දෙකක් කියනවා මට ඕන. එකක් තමයි එඩ්වර්ඩ් සයිඩ් ඔරියන්ටලිසම් ලියලා තියෙනකොට මම එඩ්වර්ඩ් සයිඩ් හරි කැමතියි. එඩ්වර්ඩ් සයිඩ් එක තමයි මම එඩ්වර්ඩ් සයිඩ් ගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒත් එඩ්වර්ඩ් සයිඩ් බලන්නේ ඇමරිකන්ස්ලා කොහොමද දකින්නේ කියලා මිඩල් ඊස්ට්. නමුත් මගේ ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ මිඩල් ඊස්ට්ලා කොහොමද ඇමරිකාව දකින්නේ කියලා. මොකද ඒකත් ඩිස්කෝස් එකක්. ඇමරිකාවට විතරක් නෙමෙයි බැලීමේ අයිතිය තියෙන, දැකීමේ අයිතිය තියෙන. අන්ත අරගොල්ලෝ ක්‍රියා කරන්නේ ඇමරිකාව දකින්න විදිහ නෙමෙයි ඒගොල්ලෝ දකින්න විදිහ. සිමිලර්ලි ලංකාවේ මිනිස්සු කොළඹට එනවා නම් එන්නේ කොළඹ පාවිච්චි කරනවා කරන්නේ ලංකාවේ දකින්න විදිහට. එතකොට දැන් දකින්න විදිහක වෙනසකුත් තියෙනවා. දැන් මේගොල්ලෝ දකින්න අර ස්ට්‍රක්චරලිස්ට් අර වෙස්ටර්න් এডুকেෂන් සිස්ටම් එක හැටියට නෙමෙයිනේ. එතකොට ඒතෙන්දි මම කන්සෙප්ට් එකක් ගන්නවා. එතකොට මම බලනවා මට ඕනේ ෆෙමිනයිසින් ද සිටි කියන එක ගැන ලියන්න. ෆෙමිනයිසින් ද සිටි කියලා කියන්නේ ස්ත්‍රීන්ට මේක මේ නරක තනක් නොවීම සඳහා කොහොමද ඒක කරගන්න කියන එක. එතකොට ඒකෙදි තියෙනවා ෆෙමිනයිසින් කියන වචනේ මම සර්ච් කරලා බලනකොට ෆෙමිනයිසින් එක පාවිච්චි කරලා තියෙන නෙගටිව් විදියට. මොකද ඒක පාවිච්චි කරන්නේ අර ඩොමිනන්ස් පැත්තේ ඉඳලා. ඒ කියන්නේ ෆෙමිනයිසින් පවර්ටි, ෆෙමිනයිසින් ඩිසීස්. ඒ කියන්නේ ගැහණුන් කොහොමද වික්ටිම්ස්ලා වෙන්නේ. දැන් තනිකරම people spaces එකේ ලියලා තින්නේ අපිට මිනිස්සු ගැන වික්ටිම්ස් ලයිට් බලන්න බෑ. දැන් අපි කියනකොට දැන් සමහරට අපි කියනකොට දැන් මේ මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවා. මේ මිනිස්සු සූරායන කරනවා. මේ මිනිස්සුන්ට මොකක් කර වෙනවා. අපි මේ මිනිස්සුන්ගෙන් සටන් කරනවා. ඒතර අපිනේ සටන් කරන්නේ අපි මේක මිනිස්සු සටන් කරනවා කියලා කියනකොට මේ මිනිස්සු වික්ටිම්ස්ලා. මම අහන ප්‍රශ්නේ තමයි ඔය ගොඩක් දෙනෙක් කියනවා දැන්ටමත් රිවොලුෂන් එකක් යනවා අපිට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? මොකද ඒගොල්ලොන්ට බඩගින්න ඒගොල්ලෝ මොනාර කරනවා ඇතිනේ. ඒගොල්ලොන්ට මේ අසාධාරණයක් කරනවා ඒගොල්ලොත් මොනාර කරනවා ඇති. නමුත් ඒගොල්ලෝ කරන දේ හරිද වැරදිද කියන එක නෙමෙයි. මම කියන්නේ ඇකඩමික් කෙනෙක් හැටියට අපිට පුළුවන් ද ඒකත් බලන්න. අපි වැන්ටේජ් පොයින්ට් එක වෙනස් කරන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ වෙනස් වෙච්ච හැටි. එතෙන්දී මට පේන්න ගන්නවා මේ වෙනස වෙන්නේ ලංකාවේ ස්ත්‍රීන් එක අර ලොකු වෙනස නෙමෙයි. අපි ගොඩක් වෙලා ටෝටලයිස් කරන්න ගන්නවානේ. එහෙම ඔපොසිට් වලින් හිතනකොට සුද්ධ මේක හැදුවා, ලෝකල් මිනිස්සු මේක හැදුවා. එහෙම නෙමෙයි. ඒක ඇත්තටම ක්‍රමානුකූල වෙනසක් වෙනවා. මට මේ මුළු එක තේරුම් කරන්න බෑ. මේ එතකොට මේ පෘතුගීසින් ඒගොල්ලෝ සෙටල් වෙනවා. මම පොඩි කරුණු දෙකක් විතර කියන්නම්. පෘතුගීසින් සෙටල් වෙනවා. මොකද ඒ පිරිමි එනකොට ඒ ගෑනු එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ සෙටල් වෙනවා ප්‍රොස්ටිටියුට්ස්ලත් එක්ක ඉන්න. දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා ෆ්‍රැන්සිස්කන්ස්ලාට. මොකද ෆ්‍රැන්සිස්කන්ස්ලා එන්නේ ලෝකේ ඉන්න මේ පේගන්ස්ලාව ගලව ගන්න. ඒ කියන්නේ මේ ආගමික නොවන අයව ගලව ගන්න. ඒක ඉතින් ගලව ගන්න එන මිනිස්සුන්ට තියෙනවනේ සදාචාර ධර්මාරමය කියලා කියන්නේ. ඒතර ඒගොල්ලෝ කියන්නේ අපි කොහොමද ගිහිල්ලා ඉවරලා මිනිස්සුන්ට කතෝලික ධර්මය දේශනා කරන්නේ මේ යකු ඉන්නේ මේ ප්‍රොස්ටිටියුට්ස්ලාත් එක්කනේ කියලා. ඉතින් මේ රජුරුවන්ටයි පෝප්ටයි දනුන් දෙනවා. ඒ වගේ ලොකු ගොඩක් දේවල් වෙනවා. ඊට පස්සේ රජුරුව එවනවා පෘතුගීසි ගැහැණු අය ඒගොල්ලෝ ඉන්නේ මේ ඕෆනේජස් වල. ඒ කියන්නේ මේ අනාථ මඩම් වල ඉන්න ගැහැණු අය වෙනවා. එතකොට ඒගොල්ලෝ කියනවා මේගොල්ලන්ට දෙනවා කියලා දීමනාවකුත් දෙනවා, ප්‍රොමෝෂන් එකකුත් දෙනවා කියලා මේ පෘතුගීසි ගැහැණුන්ව වඳිනවා. නමුත් පෘතුගීසි ගැහැණු ඇත්තටම ලංකාවට හැඩ ගැහෙනවා පෘතුගීසි පිරිමින්ට වඩා. ඕම කතාව යනවා. ඒක කැමති නම් ඒ පොතේ තියෙන සම්පූර්ණ කතාව. එතකොට අන්තිමේදී වෙන්නේ ඇත්තටම ඒ පබ්ලික් ස්පේස් කියන එකත් ඔකියුපයි කරන්නේ ගැහැණු අය. දැන් ලංකාවේ නිදහස් සටන පටන් ගන්නකොට ඒ නිදහස් සටන පටන් ගන්නවා සූරියමල් ව්‍යාපාරත් එක්ක ඒක පටන් ගන්නකොට එතකොට ඇත්තම අන්තිමට කියනවා නම් දැන් ඩොරින් වික්‍රමසිංහ එතකොට ඒගොල්ලෝ විදේශික කියන ඒගොල්ලෝ පිටරට වලින් ඇවිල්ලා ඒ පබ්ලික් ස්පේස් එක පාවිච්චි කරලා ඒගොල්ලෝ ඇත්තටම කියන්නේ මගේ නිකන් සාමාන්‍ය වචන වලින් කියනවා ඒගොල්ලෝ ඇවිල්ලා අහනවා මේ සුදු ගැහණු අය ඇවිල්ලා අහනවා ඕගොල්ලන්ට මොකද්ද මෙතන තියෙන අයිතිය? අයියෝ ඕගොල්ලෝ මෙතන යන්නේ නැත්තේ කියලා. හරිද? මේක ඒගොල්ලෝ තනියම කරන්නේ නැහැ සූරියමල් ව්‍යාපාරෙත් අරෙත් මෙත් එක්ක කරන්නේ. නමුත් එහෙම කරාට එහෙම ව්‍යාපාරවල යනවා. ඒතර මේ ක්‍රමානුකූලව ඒක හැදෙනවා. ඊට පස්සේ රත්නම්ලා හැම ඇවිල්ලා ඒගොල්ලෝ women's health ගැන like ඒව කරනවා. like ඒ විදිහ කරනවා. ඒතර ඒ ක්‍රමානුකූලව ඒක වෙනස් වෙනවා. නමුත් මෙහෙමයි ඉතින්. ඒකෙන් කියන්නේ කොළඹ කියලා කියන්නේ ගෑනු අයට ඉතාමත්ම හොඳ තැනක් කියලා මම ආගියු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක එහෙම ආගියු කරන්නත් බෑ. එහෙම ඇබ්සලියුට් කැටගරිස් උත් නැහැ. නමුත් ඒ රිසර්ච් එකේ මම කරන්නේ හදාarලා බලනවා කොහොමද මේක ක්‍රමානුකූලව like එහෙම උනේ කියලා. ඒත් අර
ලංකාවේ පළවෙනි මේ මොඩර්න් ලීඩර් ගෑනු කෙනෙක් මොඩර්න් ලීඩර් පත් කරා කියන එකෙන් මම හිතන්නේ කොළඹ වෙනස් වෙන්න ඇති ඒ විදිය ඩිරෙක්ට්ලි ගන්න බෑ. නමුත් ඒකේ මම දිගටම කතා කරනවා. මම හිතන්නේ මෙතනින් නවත්තන්න. මොකද මම හිතන්නේ ඒක මට සම්පූර්ණ විස්තර කරන්න බෑ. ඕ අපිට මම හිතන්නේ කාලේ ඉවර වෙලා තියෙන අපේ 10ට අපි සාමාන්‍යයෙන් ඉවර කරන්නේ. නමුත් one last question එක මේ hand raise කරලා තියෙනවා අපි මේ විදර්ශනගේ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ ඒක අපි ඒකෙන් පස්සේ අපිට නවත්තන්න පුළුවන්. wind up කරමු මේ විදර්ශන අහනවාද ඒක? ඔව් මම කෙටි ප්‍රශ්නයක් එකක් අර යටත් විජිත ඒක කොළඹ නගරය නිර්මාණය කිරීම ඇතුළේ බ්‍රිතාන්‍යයන් බ්‍රිටිෂ්ලා මම හිතනවා මේ නිහාල් මහත්තයා කිව්වා මේ දැන් එක පැත්තක මියුසියම් එක සහ ඒක ඇතුලේ නැවත අපේ හිස්ටරි එක ගැන ලංකාවේ හිස්ටරි එක ගැන ආපහු ඒක කන්ස්ට්‍රක්ට් කරනවානේ. එතකොට මෙන්න මේක මේ කන්ස්ට්‍රක්ට් කරන එක යම් කිසි විදියකට මේක අපිට අනිත් පැත්තෙනුත් සම්බන්ධයක් කියව ගන්න බැරිද කියලා මෙහෙම දැන්. ඒ කියන්නේ යුරෝපීය බ්‍රිටිෂ් නැත්නම් බ්‍රිතාන්‍ය යටත් විජිත ව්‍යාපෘතියට ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැද්ද ලංකාවේ හිස්ටරි එක නැවත ගොඩ අරගෙන උදාහරණයක් විදිහට පුරාවිද්‍යාව මහාවංශය ඊපස්සේ මියුසියම් මේ සියලු ව්‍යාපෘතිය නැවත ගොඩ ගන්නේ යම්කිසි මානසික බලයක් ස්වදේශිකයන් තුළ ඇති කරන්නද කියලා ප්‍රශ්නයක් මෙහෙමනේ. ඒ කියන්නේ දැන් බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයට සමාන වූ යම්කිසි විදිහේ අතීත යට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට සමාන වූ යම්කිසි අධිරාජ්‍යයක් අපේ කලින් තිබුණා. ඒ අධිරාජ්‍යය දැන් නැහැ. මේ කියන්නේ ඒක ස්වදේශිකයන්ට දැන් නැහැ. දැන් අධිරාජ්‍යයක් ඔබට ඕන නම් ඒක තියෙන්නේ බ්‍රිටිෂ් එම්පයර් එක ඇතුලේ. මෙන්න මේක යම්කිසි විදිහේ මානසිකව ස්වදේශිකයා තුල ඇති කිරීමේ නැත්නම් කොළඹ තුල එහෙම ව්‍යාපෘතියක් ගැන මේ අපිට හිතන්න බැරිද කියලා. මම දැන් තේරෙනවද කියලා අහපු එක. සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැහැ but ඔව් මම ආයෙ හෙව්වා දැන් මම ඉබ්තාමික් මට අහන්න. ඒ කියන්නේ මෙහෙම. ඒ කියන්නේ ඒක අනුරාධපුරය නැවත ගොඩ ගැනීම කියලා අපි හිතමුකෝ යුරෝපියන් විසින්. අනුරාධපුරය නැවත සොයා ගැනීම. එතකොට මේ ව්‍යාපෘතිය ඇතුලේ මියුසියම් එකක් නැත්නම් කොළඹ පිහිටවීම ඇතුලේ ස්වදේශිකයන් තුල යම් මානසික ආර්ථිකයක් නැත්නම් මානසිකව යම් කිසි විදිහේ ලෙජිටිමයිස් කිරීමක් කරන්නේ නැද්ද කරන්න උත්සාහ කරන්නේ නැද්ද මේ අපේ ව්‍යාපෘතිය. ඒක අපේ බ්‍රිටිෂ් එම්පයර් එක කියලා කියන්නේ උඹලට නැති වෙච්ච අතීතයේ නැත්නම් උඹලට නැති වෙච්ච අධිරාජ්‍යයේ මේ අද පෙනී සිටීම විදියට කියන්නේ. මෙහෙම ඒක වෙනවා. නමුත් මම හිතන්නේ එක්තරා විදියකට මම හිතන්නේ උත්තරේ ඔව් එක්තරා විදියකට උත්තරේ නැහැ. මොකද මේ දැන් අර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතිහාසයේ දැන් තේරුම් ගැනීම කියන එක එකක් නෙමෙයි. තේරුම් ගැනීම ගොඩක් තියෙනවා. ඉතිහාසය කියන එකත් එකක් නෙමෙයි. ඉතිහාස ගොඩක් තියෙනවා. කොයි ඉතිහාසයේද මේකට වළංගු කොයි ඉතිහාසයේද මේකට වළංගු නැති කියන එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දැන් අර සයන්ටිෆික් කියලා කියනකොට එක්තරා විදිහකට කියන්නේ මනසට පිටස්තරව සත්‍යයක් තියෙනවා. ඉතින් අපි ඒක තේරුම් ගැනීම සඳහා තමයි උත්සාහ කරන්නේ. නමුත් අන්තිමේදී මම හිතන්නේ 1980 ගණන් විතර වෙනකොට බටහිර ඇකඩමිකේම තේරුම් අරගෙන තියෙන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අපි මේවා හිස්ටරීස් එහෙම තියෙනවා. ඒවා නොලෙජස් තියෙනවා. ඒවා සමහරවිට කන්ටෙස්ටිං සහ කන්ෆ්ලික්ටිං. සමහරවිට පැරඩොක්ස් එක. හරිද? එතකොට එහෙම ඒවා තියෙනවා. දැන් එතකොට දැන් ඔය නොලෙජ් එක ගොඩනගන එක නොලෙජ් එක ගොඩනගන්නේ ඒගොල්ලෝ මොකටද? බ්‍රිටිෂ්ලා මේ යුරෝපියන්ස්ලා නොලෙජ් එක ගොඩනගන විදි ගාණක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලෝ දැන් සෝසියොලොජියෙන් පාවිච්චි කරන්නේ සෝසියොලොජි ඇන්ත්‍රොපොලොජි අරම ඔක්කොම 1950 ගණන් වල ඊට ඉස්සෙල්ලා ඩිස්කෝසස් නැහැනේ. ඔය ඩිස්කෝසස් ඩෙවලොප් කරනවා හිමින් මොකද ඉස්ලාම් කරන්නේ අර මූදේ යනකොට මැප් හදනවා යන්න. දැන් අපි මේ මැප් එක තමයි පාවිච්චි කරන්නේ මැප් කියලා. හරිද? එතකොට දැන් මේ මැප් මෙවල charts හදනවා. එතකොට ක්‍රමානුකූලව ඒගොල්ලෝ knowledge එකක් ගොඩනගනවා ලෝකේ. දැන් මේ ඒගොල්ලොන්ට ආйти ලෝකේ ඒගොල්ලොන්ට පේන විදිහට. ඒතර ඒකේ තමයි ඒගොල්ලන්ට පැලෑටි අරින්න පුළුවන්, රබර් අරින්න පුළුවන් එක තැනක ඉඳලා තව තැනකට, බ්‍රසීලේ ඉඳලා මැලේසියාවට. එතකොට තේ අරින්න පුළුවන්. ඒවා ඔක්කොම කරන්නේ මිනිස්සු අරින්න පුළුවන්. ඒතර ඒ සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් කරනවා. මේ knowledge එක ප්‍රතිසංවිධානය කරනවා, knowledge එක ප්‍රතිසංවිධානය කරන අතරේ ලෝකෙත් ප්‍රතිසංවිධානය කරනවා. දැන් ගායත්‍රි ස්පිවාක් ඔකට පාවිච්චි කරන worlding කියලා. එතකොට අපිව ඒ අලුත් ලෝකයේ අපිව පළපදියම් කරනවා එක විදිහකට. නමුත් මේක කවුරුද හිතලා කරාද ප්‍රොජෙක්ට් එකක්ද නැහැ මම හිතන්නේ නැහැ මේක ක්‍රමානුකූලව ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය වෙනකොට දැන් එතකොට එඩ්වර්ඩ් සයිඩ් ලස්සනට තේරුම් කරලා තිනවා
අර මේ මං ඉස්සෙල්ලා කිව්වා මම ආපහු රිපීට් කරන්න මම මතක් කරන්න මේ ප්‍රංශ හමුදාවල් යනකොට ඊජිප්තුවට ඒගොල්ලෝ ගියේ තුවක්කු අරගෙන විතරක් නෙමෙයි කියලා. දැන් අපි අහලා තියෙනවානේ බයිබලෙත් අරගෙන ආවා කියලා මේ එනකොට තියෙනවා ලයික් I mean ඒ වගේ අර විතර නෙමෙයි ආකියොලොජිස්ලා අරගොල්ලෝ මේගොල්ලෝ ගිහලා මේක ඩොකියුමන්ට් කරා. දැන් මේ ඩොකියුමන්ට් කරන්නේ කොහොමද? දැන් මේ ඩොකියුමන්ට් කරනකොට දැන් එක විදිහකට කියනවා නම් දැන් ගොඩාක් ලියලා තියෙනවා ලංකාව ගැන. ගොඩාක් ලංකාව ගැන ලියලා තියෙනවා අන්තිමේදී මහාවංශෙත් පරිවර්තන කරලා තියෙනවා. ඒවත් පරිවර්තනය කරේ ලංකාව නෙමෙයිනේ ඉස්සෙල්ලා. එතකොට ඒ පරිවර්තනය කරලා තියෙනවා. දැන් මේ ඔක්කොටම ඉන්ට්‍රස්ට් එකක් වෙනවා මේ නොලෙජ් එක ගොඩනගන්න. නොලෙජ් එක ගොඩනගන්න ඇන්ත්‍රොපොලොජි වගේ වහරා මේ අපේ සබ්ජෙක්ට්ස්ලා කවුද කියලා කියන්නේ. හරිද? එතකොට ඒ නොලෙජ් එක ගොඩනගනකොට විල් ග්ලවර් ලස්සනට ඒක තේරුම් කරලා තියෙනවා. දැන් ඒගොල්ලෝ හුඟක් වෙලාවට කරේ දැන් ඕනම ඔබ්ජෙක්ට් එකක් ගත්තොත් දැන් බයිසිකලයක් ගත්තොත් එහෙම නැත්නම් බයිසිකලයක් ගත්තොත් බයිසිකලය කියලා කියන්නේ මොකද්ද? දැන් මෙහි කෙනෙකුට බයිසිකලය කියලා කියන එකම නෙමෙයි ලංකාවේ කෙනෙකුට බයිසිකලය කියලා කියන්නේ. සමහරට බයිසිකලය හදපු මනුස්සයට ඕක වෙනස් වෙන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හුඟක් තැන්වලදී ඒගොල්ලෝ ලෝකල් මිනිස්සුන්ගෙන් අහුවේ නැහැ මොකද්ද කියලා. දැන් ඒගොල්ලෝ දැන් උදාහරණයක් විදිහට ගියොත් කිව්වොත් එහෙම ඒගොල්ලෝ මේ ඊජිප්තුවට ගියාම ඒගොල්ලෝ දැක්ක පිරමිඩ්. එතකොට ඒගොල්ලන්ට අර ලොකුවට පේන දේවල් ඒගොල්ලෝ ඒව හරහා තමයි ඒගොල්ලෝ මේ මැපින් කරේ නොලෙජ් එක. ඇත්තටම ඊජිප්තුවේ ඉන්නාගෙන් ඇහුවොත් එහෙම ඒගොල්ලන්ට පළවෙනි පිරමිඩ් එක දාගත්තලා තියෙන ප්‍රංශෙට. ඒකට ප්‍රංශ ඩොකියුමන්ට් කරන්න තියෙන ඩොකියුමන්ට් කරන එක. එතකොට ඒකම මම උගක් අය යනවා දැන් මම පන්තියක් එහෙම ගන්නකොට එවරස් කියන්නේ කවුද කියලා. උගක් අය දන්නේ නැහැ. එතකොට අයි මේ රොක් එකට බයිබල් රොක් කියන්නේ. ඒතකොට අන්තිමේදී මේක ඔක්කොම මැප් කරනවා ඒගොල්ලොන්ගේ විදිහට. දැන් එතකොට දැන් උදාහරණයක් විදිහට මම දැන් සිරිත් ඉස්සලා කිව්වා ඒගොල්ලෝ හදනවා මේ දැන් උදාහරණයක් විදිහට දැන් මහනුවර ජේම්ස් ටන් මේක කතා කරලා තියෙනවා මම මේක තවත් දිනු කරලා තියෙනවා ඔය පොතේ මහනුවර හදනවා ස්ටැචුස් හදනවා දැන් ඒ ගවර්නර්ස්ලාගේ ස්ටැචුස් ඒ කියන්නේ දළදා මාලිගාව ඉස්සරහ පිට එතකොට ස්ටැචු ඔෆ් ද අන්නෝන් සෝල්ජර් අර මේ කියලා හදනවා දැන් ලංකාව ආය නිදහස ලබා ගත්තාට පස්සේ ලංකාවේ නිදහස ලබා ගත්තාට පස්සේ ඒගොල්ලෝ ස්ටැචුස් ටික කරලා තව ස්ටැචුස් හදනවා ඉස්ලාම යනකොට තියෙන ඩීසෙන් නායක ඊට පස්සේ බද්දුම් බණ්ඩාර හරිද නමුත් අන්තිමේදී අපි කරන්නේ අපි අර කොලොනියලිසම් වලින් ගැලවිලා නැහැ අපි කොලොනියලිසම් වලම ඉඳගෙන අපේ මිනිස්සුන්ව වැඩිපුර ඉම්පෝර්ට් කරලා එතකොට දැන් වැව වට යන පාට තිබුණ ක්වීන් වික්ටෝරියා ඩ්‍රයිව් කියලා අර ඉස්සෙල්ලා සිරිකි වගේ මේ ක්වීන් වික්ටෝරියා මේ ඒ පදවියට එනකොට එම්පරර් පදවියට එනකොට මේ අර කොළඹ තිබිච්ච මේ සර්කියුලර් පාක් කියන එක වික්ටෝරියා පාක් කරා එතකොට ලංකාව මේක කරනකොට ඒක විහාර මහදේවි පාක් කරනවා. මම හිතන්නේ විහාර මහදේවි පාක් කිරීමෙන් ඒක කොලොනියලිසම් වලින් නිදහස් වුණා කියලා හිතන්නේ. මම නම් හිතන්නේ කොලොනියල් එකේ පැත්තම යන. එකක් කොලොනියලිසම් වල කන්ටිනියු වෙනවා. එකක් තමයි කොලොනියලිසම් කැඩීම කියලා මේ ජාතික ව්‍යාපාරය. කොහොමද ඒක තේමත් කියන එක. එතනදී ඉතින් වැදගත් සාකච්ඡාවක් කරනවා. මේ වැදගත් සාකච්ඡාවේ අනගාരിക ධර්මපාල කියන ජෙක්ස් මැරිච්ච දේවල් මේ එතකොට දැන් මේගොල්ලෝ කනෙක්ට් කරන මේක බුද්ධ ආගම මේ බුද්ධ ආගම සහ සිංහල බුද්ධ ආගම 2500කට. ඒතර ඒගොල්ලෝ කියන්නේ මේක මැරිලා නැහැ. මේක තාම තියෙනවා. ඕක කරන එක නවත්තන්න. මේක තියෙන ගල් එහෙම ගෙනියලා පාරවල් හදන එක නවත්තන්න. මේක තියෙන්න දරින්. මේක ලිවිං තනක් කියලා. ඒතර මේකෙදි කරුණු දෙක තුනක් එකට එනවා. එකක් නෙමෙයි. එකක් තමයි යුරෝපියන්ස්ලා හදන එකට ඒගොල්ලෝ මොඩර්න් කියනකොට මොඩර්න් කියන එකට අපි ප්‍රතිවිරුද්ධ වශයෙන් කියන්නේ ට්‍රැඩිෂන් කියන එක. ඉතින් ට්‍රැඩිෂන් කියන එකේ ඇතුලේ තමයි සිංහල බෞද්ධ 2500 අරම ඉන්නේ. අපි 2500 කට ඉස්සලා ජීවත් වෙන්නේ නැහැ නේ අපි ජීවත් වෙන්නේ අදනේ. එතකොට ඒ ට්‍රැඩිෂන් එක ගන්න බෑ. ඒ ට්‍රැඩිෂන් එක ඇතුලේම අපි ජීවත් වෙන්නේ. ඒතර මේ අපි ගැන නෙමෙයි කියන්නේ. මේ 2500 කට ඉස්සලා ජීවත් වෙච්ච මිනිස්සු කට්ටියක් ගැන. ඒ අතරතුරේම විදර්ශන කියන වගේ අපි ජීවත් වෙන්නේ බ්‍රිටිෂ් ලාදපු එකත් නෙමෙයි. ඒකත් අපි මොඩිෆයි කරලා තියෙන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට පෝස්ට් කොලොනියල් වලින් කතිකාවක් නැති එක. අපි දන්නවා බ්‍රිටිෂ් ලාදපු එක. දැන් මමත් හොඳට ලස්සන තේරුම් කරා. අපි දන්නවා 2500 කට ඉස්සලා හදපු එකත්. දැන් මේක කොහොමද මේ ඔක්කොම ඇවිල්ලා මේ අපි වෙන්නේ? I mean ඒක තමයි මම හිතන්නේ සිරි එහෙමත් කිව්වේ දැන් අපි දැන් වර්තමාන කොළඹට එන්න ඕනේ. මම ආවේ නැහැ. I'm sorry මේ ඒක කරමු නැති එක ගැන. ඉතින් මේ මං හිතන්නේ බ්‍රිටිෂ්ලා එහෙම ලංකාවට තැනක් දෙන්න අරමේ කියලා හැදුවා කියලා. බ්‍රිටිෂ්ලා නිදහස දුන්නේ මේ ලංකාව තියාගන්න මේක මොකේද කොමන්වෙල්ත් එකේ. මම උත්සාහ කරත් ඒක ලංකාවට තැනක් දෙන්න කියන එක නෙමෙයි. ඒ දෙක සමාන්තරව ඒගොල්ලෝ යොදාගත්ත නේද කියලා එක කියන්න. මම හිතන්නේ මේ කවුද මේ මිනිහා මාත්‍යා කිව්ව එකට මේ සම්බන්ධයි ඒක. මොකද මං හිතන්නේ ඒගොල්ලෝ මාර කරුණාවක් තිබ්බා. ඒගොල්ලෝ කරුණාවක් නැතුව කරපු එක නෙමෙයි. ඔය පොත් ලියනකොට
කෙනෙක් ඇවිල්ලා කියනකොට මේ මහාවංශ කියලා දෙයක්ත් තියෙනවා මේක පරිවර්තනය කරනවා කියලා එමෙ කියනකොට ඒ කරුණාව තියෙන නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතන විදි වෙනස්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ යුරෝපියන් හිස්ටරි එකට තමයි මේක අතුල් කරන්නේ. මේ හිස්ටොරිකල් ධාරාවල් දෙකක් මෙහෙම එකතු වෙනවා. එතකොට ඒගොල්ලෝ අර ඒකට වචන කීපයක් තියෙන එකක් තමයි ලංකාවේ ඉතිහාසය ඩිහිස්ටොරිසයිස් කරනවා. ඒ කියන්නේ හිස්ටරි එක මකලා අර හිස්ටරි එකට ඇතුල් කරනවා. ඒකට කියන්නේ රීහිස්ටොරිසයිස්. එතකොට මම කියන්නේ ස්කෝලර්ස්ලා. ඒ වගේම අන්ෆැමිලියරයිස් කරනවා, ඩිෆැමිලියරයිස් කරනවා. ඩිෆැමිලියරයිස් කරන්නේ දැන් ලංකාවේ තිබිච්ච නම් මරාම නෙමෙයි. මම දන්නවා කියන්නේ මම පොඩි කාලේ මට මතකයි මේ වටේ පිටේ අපිට නම් හිටියේ නෑ. වටේ පිටේ මිනිස්සුන් හිටියා සර්වන්ට්ස්ලා කියලා කට්ටියක්. you know like I mean ඒ සර්වන්ට්ස්ලාට ඔක්කොටම කියන්නේ ජෝන්. මම හිතන්නේ මේක සුද්ධ පාවිච්චි කරලා මොකද ඒගොල්ලන්ට අර බණ්ඩාරනායකයන් මාකර් කියනකොට රැලීස්නේ ජෝන් කියන්නේ. ඒ වගේ ඒගොල්ලෝ ෆැමිලියරයිස් කරා ඒගොල්ලෝගේ නම් දාලා වික්ටෝරියා ඩ්‍රයිව් වික්ටෝරියා පාක් කරනවා කියලා. එතකොට ඒ එක විදිහකට අර ලංකා මිනිස්සුන්ට ෆැමිලිය තනක් නෙමෙයි ඒක. එතකොට ඒක එනවා. මම කියන්නේ ඒක කොහොමදත් අපිට හරි අමාරුයි. දැන් අපි අපි දෙන්නම කතා කරනකොට උනත් අපි දෙන්න අතරත් වෙනස්කම් තියෙනවනේ. එතකොට ඒකෙදි අර අපිට පුළුවන් ඒක ඇක්සෙප්ට් කරන්න. මම කැමතියි ප්‍රශ්න වලට ඒවත් එක්ක මම කතා කරන්න මේ දේවල්ට කැමතියි ඒක ඔක්කොම එකක්. නමුත් අනිත් අතට අර ෆ්‍රේම්වර්ක්ස් කියන්නේ මෙන්ටල් ෆ්‍රේම්වර්ක් එකකින් අපි බලන ඔබ්ජෙක්ටිව් වෙනස් වෙනවා. I think okay me science වලටත් එනවා මේ Niels Bohr ගෙන්. Yeah. Thank you for the question. You know like yeah. Thank you. හරි මම හිතන්නේ අපේ සංවාදය ඉතාම හොඳට කෙරුණා. අත වශයෙන්ම මම හිතා තවත් සංවාද ඉස්සරහට යන්න පුළුවන්. නමුත් අපිට තියෙන සීමා සහිත කාලය සහ අනිකුත් දේවල් එක්ක තමයි මේ සියල්ල පාලනය කරගන්න වෙන්නේ. මම හිතන්නේ පැය දෙකකට වඩා ගියා. පැය දෙකයි 20ක් විතර විනාඩි 20ක් විතර ගියා. නමුත් ඒ මං සියල් no problem. මේ පැය දෙකයි විනාඩි 20 ඉතාම මේ ප්‍රොඩක්ටිව්. හැම මං හිතන්නේ එක විනාඩියක්වත් අපතේ ගියේ ඉතාම වැදගත් ප්‍රශ්න සියල්ල මාතෘකාවට අනුකූලව සහ ඉතාම වැදගත් ඉතාම හොඳ සංවාදයකට අවශ්‍ය ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් මතුවුණා. තව ඉස්සරහටත් ඒ කියන්නේ සමහර අයගෙන් ඉන්බොක්ස් වුණා ප්‍රශ්න. නමුත් අපිට මේ හැම එකම දැන් මේ වෙලාවේ එන්ටර්ටේන් කරන්න බැරි වුණත් මම හිතන්නේ මම ප්‍රොෆෙසර් නිහාල්ට ආරාධනා කරනවා අපිත් එක්ක ආයෙත් තව දවසකින් කියන්නේ තව කාලෙකින් ඔව් පොඩි යෝජනාවක් කරන්න දර්ශන. ඔව් කල්ප අපිට පුළුවන් නම් ප්‍රොෆෙසර් ලවාම මේකේ කන්ටිනියුේෂන් එකක් කරන්න. විශේෂයෙන්ම ප්‍රොෆෙසර් මතු කරපු කාරණා මේ වර්තමාන කොළඹ කියන එකට අපිට එන්න පුළුවන් නම් ඔව් අනිවාර්යයෙන් ඒ ගොඩනගා මම හිතන්නේ ඒක ඉතාම වැදගත්. මොකද හේතුව අද ඇත්ත වශයෙන්ම ලොකුවට අවශ්‍යතාවයක් තියෙනවා ඒක සාකච්ඡා කරන්න. මම හිතන්නේ දැන් මේකේ කන්ටිනියුේෂන් එකක් විදිහට අපිට ඒක කරන්න පුළුවන්. අනිත් එක මේ ප්‍රොෆෙසර් මතු කරා වැදගත්ම කාරණයක් මේ පෝස්ට් කොලොනියලිටි ඇතුලේ අපි ගොඩනගන්න ඕන දැනුමේ ස්වභාවය මොකක්ද කියන එක. මේකට යම් විදිහක පොඩි එළඹුමක් මම හිතන්නේ දෙවෙනි සාකච්ඡාව විදිහට ප්‍රොෆෙසර් වෙලාව තියෙන විදිහට අපිට කරන්න පුළුවන් නම් මම හිතන්නේ හරි වැදගත් වෙයි. අනිවාර්යයෙන්. ඔව් අනිවාර්යයෙන්. තාම හොඳ යෝජනාවක් කල්ප මම දැන් ප්‍රොෆෙසර් ඒකල මොකක් කරලා දැසක් කියනවද? නැති ඔයගලන්ට ඒ කියන්නේ මොකද්ද සමාගමේ විදිහටනේ කියන්නේ මට මම කැමති මට කරන්න පුළුවන්. ප්‍රශ්න වගේක් මතු කරන්න පුළුවන්. ඔව්. It's very good. මම හිතන්නේ ඒක තමයි අපේ ඩිස්කෝස් එකේ. මේක ඇකඩමික් ඉන්ටෙලෙක්චුවල්ස්ලා නොවන මම හිතන්නේ පබ්ලික් නේද මහජන බුද්ධිමතුන් විදියට වැඩ කරන අයත් ඉන්නවා මේ අවකාශයේ. තියෙන්නේ අනිවාර්යයෙන්. ඔව්. ඉතින් ඒක නිසා මේ මම හිතන්නේ ඒක තාම හොඳයි ඒ ඩිස්කෝස් එකේ අපිට ප්‍රශ්න මතු කරන එක තමයි ඔබතුමා කියන විදිහට අපිට ප්‍රොබ්ලමටයිස් කරන තරමට තමයි අපි වඩා වැදගත් වෙන්නේ මේක නඩිතින් හිතන්න. මම හිතන්නේ අපිට ආයෙ දවසක මුණ ගැහෙන්න පුළුවන්. අපි ඊළඟ සති දෙක දැනට ෂෙඩියුල් කරලා තියෙන්නේ. අපි ඊට පස්සේ ආයෙ සතියක් අපි යොදා ගනිමින් ඒ පිළිබඳ ප්‍රොෆෙසර්ත් වෙලාව තියෙන කාලේ අනුව අපි ඒක සැලසුම් කරගමු. බොහොම ස්තුතියි සියලු දෙනාට. දැන් මම හිතන්නේ මේ වෙනකොටත් අපි අවසාන වෙනකොටත් ඉතාම හොඳ පාර්ටිසිපේෂන් එකක් තිබුණා. මේ වගේ සාකච්ඡාවකට 50කට විතර ආසන සංඛ්‍යාවක් සහභාගී වෙලා අන්තිම මොහොතේ 33ක් මේ මොහොතේ ඉන්නවා. thank you very much සියලු දෙනාටම. අපි ලබන සතියේ බ්‍රහස්පතින්දා මේ බ්‍රහස්පතින්දා මේ කියන්නේ අද සිකුරාදා ගත්ත මේ වෙන වැඩක් නිසා. නමුත් ලබන අපි හැමදාම බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට තමයි මේ සංවාදය පවත්වන්නේ. ලබන සතියේ සංවාදයෙන් අපි මුණ ගැහෙමු බ්‍රහස්පතින්දා. මම ඒ පිළිබඳව මේ Facebook එකේ සහ email මගින් ඔබට දැනුම් දෙනවා. හරි. බොහොම ස්තුතියි සියලු දෙනාට සම්බන්ධ වීම. Thank you very much. Thank you very much, Professor. බොහොම ස්තුතියි.
ඒ සාකච්ඡාව මම හරියට එන්ජොයි කරා. thank you very much. Right. Thank you, Professor. thank you Thank you, මේක Vijayasan. ප්‍රධානය කරාට. Thanks Kalpa, good question. Thank you, Nihal. හරි එහෙනම් Thank you. Bye. Thank Thanks you, sir. Siri. Thank you. Promise to be, sir.